ඉතින් අද අපි බලාපොරොත්තු වෙන්නේ අපේ මම හිතන්නේ 18 වෙනි පාඩම අද ඇක්සස් ගැන කතා කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒ කියන්නේ ඩේටාබේස් මැනේජ්මන්ට් දත්ත සමුදාය කළමනාකරණය ගැන තමයි අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මම රූපයකට දැම්මා වගේම භෞතික සතියත් කිව්වා වගේම මේ DBMS එහෙම නැත්නම් දත්ත සමුදාය කළමනාකරණය කියන එක විභාගයකට වඩා විභාගයට හැමදාම අනිවාර්යෙන් ප්‍රශ්නයක් එනවා. ඔයාලට ප්‍රධාන ප්‍රශ්නයක් විදියට හැම අවුරුද්දෙම DBMS වලින් ප්‍රශ්නයක් එනවා. ඊට අමතරව මේකේ තියෙන විශේෂත්වය වැදගත්කම තමයි මේ වෙද්දී බොහොමයක්ම රජයේ කාර්යාල මේ දත්ත සමුදාය කළමනාකරණය ඩේටාබේස් මැනේජ්මන්ට් කියන එකට ලොකු තැනක් දීලා තියෙනවා. විශේෂයෙන්ම පළදායිතා තරඟ කාර්යාල තරඟ වගේ දේවල් වලදී බොහොම උනන්දුවක් දක්වනවා මේ දත්ත සමුදාය කළමනාකරණය. එහෙම නැත්නම් DBMS ගැන. බොහෝ දෙනෙක් කියන්නේ මේ software හදලා තියෙනවා. අපේ කාර්යාලයෙන් හදපු software එකක් මේක කියලා කොට ඇත්තම software එකක්ම තමයි software එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. නමුත් ඒක DBMS එකක්. එහෙම නැත්නම් දත්ත සමුදාය කළමනාකරණයක්. ඉතින් සමහරු නිමාඩු වලට හදලා ඇති සමහරු ඒතර කාර්යාල ලැබෙන ලිපි ගනුදෙනු කිරීම සම්බන්ධයෙන් හදලා ඇති. ඊට අමතරව විවිධ ආධාර සමාජ සේවා ආධාර ඔය වගේ මහජන ආධාර ඔය වගේ ආධාර සමෘද්ධි ආධාර ඊට අමතරව විවිධ අංශවල කටයුතු පුද්ගලික ලිපි ගොනු නඩත්තුව ආදී බොහෝ දේවල් වලට මේ වගේ දත්ත සමුදාය කළමනාකරණය කියන එක අද වෙද්දි පාවිච්චි කරනවා. බොහෝ දෙනෙක් අද වෙද්දි පාවිච්චි කරනවා. ඉතින් ඒ නිසාම මේකෙදි මම හිතනවා අපි විභාගයට අවශ්‍ය දැනුම ලබා ගන්නවා වගේම මම බලාපොරොත්තු වෙනවා ඔයාලට ප්‍රායෝගිකව කොහොමද අපි දත්ත සමුදායක් හදාගන්නේ. ඔයාලට වෙන්න පුළුවන් ඔයයි කාර්යාලයට වෙන්න පුළුවන් ඩේටාබේස් එකක් හදාගන්නේ කොහොමද. ඉතින් ඒ හින්දා මේ පාඩම මම හිතන්නේ විභාගයට මුහුණ දෙන අයට වගේම වෙනත් අනිකුත් කාර්යාලයක කටයුතු කරන ඕන කෙනෙකුට ටිකක් වැදගත් දෙයක්. ඉතින් ඒ හින්දා ඒවත් ඔයාලට අවශ්‍ය විදිහට මේ වීඩියෝ එක හුවමාරු කරගන්න මම කොයිම වෙලාවකවත් කියන්නේ YouTube එකේ තියෙන මොකද මේ ඇත්තටම අපි මේ YouTube එකට මේක දාන්නේ වෙන මොකක්වත් බලාපොරොත්තුවකින් නෙමෙයි අර වැඩි දෙනෙකුට දීර්ඝ කාලීනව නැරඹීමේ හැකියාවක් තියෙන්න ඕනේ හින්දා එහෙම තුන දැන් සමහරව හිතන්න පුළුවන් මේ YouTube එකකින් ආදායම් උපයන්න නෑ මේ වගේ වීඩියෝ එකකින් ආදායම් උපයන්න බෑ. ඒ කියන්නේ මේ ඊටාමත් පොඩි view සංඛ්‍යාවන තියෙන ඒ ඉතින් ආදායම් උපයන්න බෑ. ඔබතුමා මේක ඔයාලා දන්නවා. ඉතින් සාමාන්‍යයෙන් ලක්ෂ 2කට වඩා ගණන්කාරයෝ කියන්නේ ඩොලර් 100කට වඩා යන්න ඕනේ ආදායම් උපයන්න. ඉතින් කවදාවත් ඒ ඉලක්කයකට යන්න බෑනේ. මේ සාමාන්‍යයෙන් මේ වගේ පාඩමකට ඒ හින්දා මේ සම්පූර්ණ මේ YouTube එකට දැමීමේ අරමුණ තියෙන්නේ ඔයාලට දීර්ඝ කාලිනව මේක බලන්න අවස්ථාවක් දෙන්නේ. ඉතින් ඊට අමතරව මේ ඕනෑම වීඩියෝ එකක් ඔයාලට කිසිම ප්‍රශ්නයක් නැහැ මගෙන් අවසර ගන්න මගෙන් අඩුම තරමේ මා දැනුවත් කරන්නවත් ඕනේ නැහැ. ඔයාලා ඩවුන්ලෝඩ් කරගන්න ඕනම කෙනෙක් එක හුවමාරු කරගන්න ඔයාලගේ ඕනම channel එකකට මේක දාගන්න කිසි ගැටලුවක් නැහැ. ඒ සම්බන්ධමයි කිසි විරෝධතාවයක් නැහැ. අපි මේ වැඩේ පටන් ගත්තේ නොමිලේ. අද අපි අවසාන හරිය දැන් ඉතින් මේ ඇක්සස් කියන්නේ තවත් එක පාඩමක් විතර ඉතුරුලා තියෙන්නේ. අපි ඇක්සස් වලින් පස්සේ ඉන්ටර්නෙට් and ඊමේල් ගැන කතා කරනවා. එතකොට ඔයාලගේ සියලුම විෂය නිර්දේශය සම්පූර්ණයි. කිසිදු අඩුවක් නැහැ. සාමාන්‍ය පන්තියක වගේම සියලුම දේවල් කරලා තියෙනවා වැඩියනුත් එක්ක. ඊට අමතරව අපි පාස් පේපර් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන දින කිහිපයක්. ඉතින් අද අපි දැන් මේ අවසාන හරියේ ඉන්නේ. ඉතින් මේ අවස්ථාවෙත් අපි කියන්නේ අපි පටන් ගත්ත දේ දිගටම කරගෙන ආවිලා තියෙනවා. ඉතින් මේක ඔයාලා ඕනම තැනක ෂෙයා කරගන්න. මගේ YouTube එකේ තියෙන වීඩියෝ එක ෂෙයා කරගන්න අවශ්‍ය නැහැ. ඔයාලා ඩවුන්ලෝඩ් කරගෙන ඕනනම් ඔයාලගේ වෙන තැනකට දාගන්න වෙන නිකන් වීඩියෝ එකක් විදියට හුවමාරු කරගන්න. ඕනනම් CD එකට DVD එකට ගාලා හුවමාරු කරගන්න. මේක විතරක් නෙමෙයි අනික ඕන එකක්. ඒ වගේම මේක වැදගත් වෙයි. බොහෝ දෙනෙක් අපින් කාර්යාලවල ඉන්න අය මෙහි මං ඉන්න පළාතේ ඉන්න අයත් බොහෝ දෙනෙක් මේ සම්බන්ධයෙන් පුහුණුවක් දෙන්න කියලා වුන් ඉල්ලා තියෙනවා. මේ ඩේටාබේස් එකක් හදාගන්න කොහොමද කාර්යාලයට ඔය වගේ දේවල්. ඉතින් මේ හැමෝටමත් මේක අත්වලක් වෙයි කියලා හිතනවා. මේකෙන් ඔයාලට තනියම ඔයාගේ කාර්යාලයට ඩේටාබේස් එකක් හදාගන්න සහ ඒකෙන් ප්‍රයෝජන ගන්න මම පෙන්නනවා. ඉතින් මේ දැන් ඔය ඩේටාබේස් කියවට සමහරුන්ට ලොකු අවබෝධයකුත් නැති වෙයි මොකද්ද මේ ඩේටාබේස් කියන්නේ කියලා. ඉතින් ඒ හින්දාම අපි පාඩම පටන් ගන්න ඉස්සෙල්ලා දැන් අපි මේ රාජ්‍ය කාර්යාලය ගැන කතා කරන්නේ. ඉතින් මම මුලින්ම පෙන්වන්න බලාපොරොත්තු වෙනවා මම නිර්මාණය කරපු ඩේටාබේස් කීපයක්. ඔය කාර්යාලයේ ප්‍රයෝජනයට හදපු ඩේටාබේස් කීපයක් පෙන්නලම අපේ වැඩේ පටන් ගන්න
මම බලාපොරොත්තු වෙනවා. හොඳයි. ඉතින් ඔයාලට මම ස්ක්‍රීන් එකේ පේනවා ඇති මම හිතන්නේ. මේ තියෙන්නේ මේ පොඩි database කීපයක්. මේ ඉතින් මේ වගේක් හදාගන්න අපි කියලා දෙනවා. ඉතින් ඉස්සෙල්ලා කියා දෙන්න කලින් බලන්න බෑ. මොනවද මේ වගේ එකකින් අපිට කරන්න පුළුවන් කරන්නේ? සමහරට කෙලින්ම අවබෝධයක් ඔයාලට නැති වෙන්න පුළුවන්. ඉතින් අපි බලමුකෝ නිකන් පොඩි මේ මං හිටපු කලින් හිටපු කාර්යාල වලට හදපු ඒවා කීපයක් මේ තියෙන්නේ. අපි එකක් ගත්තොත් උදාහරණයකට දැන් මේක ගත්තාම මම මේ තැපෑල මේවා බොහොම මේ සරලව හදපු database. ඒ කියන්නේ මේ අර software හැම නෙවෙයි. නමුත් ඔයාලට පේනවා ඇති මේක සම්පූර්ණ ස්ක්‍රීන් එක පුරාම ඇවිල්ලා තියෙන්නේ. මම මේ ඇලහැර පොළොන්නරු දිස්ත්‍රික්කයේ ඇලහැර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය කරන කාලෙක හදපු database එකක්. ඉතින් මේකදී අපි බලාපොරොත්තු වෙන්නේ බොහොම සරල මට්ටමින් කාර්යාල අපි අර ලිපි ගොනුවක් අපි මේ පොතක් භාවිතා කරනවනේ කාර්යාලයට ලැබෙන සහ යවන ලිපි තියාගන්න. අන්න ඒකට හදපු බොහොම සරල database එකක්. ඉතින් මේ database එකේ දැන් මේ form එක තියෙන සාමාන්‍ය software එකක් වගේමයි. මට පේනවා ඇති සම්පූර්ණ screen එක පුරාම තියෙන මේ form එක ඉස්සරහට බලන්න මේ වචන ගැන කලබල වෙන්න එපා. ඉතින් දැන් කාර්යාලයට ලියුමක් ලැබුණාම අපිට මේ නව ඇතුළත් කිරීමක් කියන ක්ලික් කරපුවාම ඔන්න ඔය වගේ සම්පූර්ණ මේක හිස් වෙනවා. හිතන්නකෝ ලිපි අංකේ. ඉතින් ලිපි අපි නම් කරනවනේ 1 2 3 කියලා. ඉතින් දැන් සාමාන්‍යයෙන් කාර්යාලයක සමහර කාර්යාලවල අද දවසේ ලැබිච්ච ලිපි ටික එකේ ඉඳන් පටන් ගන්නවා. හැබැයි අපි එහෙම වුණොත් එහෙම එතකොට ලිපි අංකයක් කිව්වම ලියුම හොයාගන්න හම්බෙන්නේ නැහැ නේ. හැමදාම එක එක තියෙනවනේ. ඒ හින්දා අපි බලාපොරොත්තු වෙනවා මේ සිස්ටම් එක හැදුවට පස්සේ දැන් මේවා මේ අදටත් මේ කාර්යාලවල භාවිතා කරනවා. කියන්නේ මේක අවුරුදු 6ක් 7කට කලින් හදපුවා මේ අද වෙනකොට බොහොම සාර්ථකව මේ පොළොන්නරු දිස්ත්‍රික්කයේ බොහෝ කාර්යාලවල මේ මෘදුකාංගේ භාවිතා කරනවා. ඉතින් මෙතන තියෙනවා ඇති පොළොන්නරු දිස්ත්‍රික්කයේ දැන් මේ වීඩියෝ බලන අය ඉන්නවා. ඉතින් ඒ අය දන්නවා. ඉතින් එතකොට මේකෙදි කරන්නේ මේ ඊළඟ අංකය කියන බටන් එක මෙතන මේ තියෙන database එක පේන්නේ නැහැ. ඒක පොඩ්ඩක් මම පෙන්නන්න. දැන් පේන්න මම හිතන්නේ මේක එතකොට මම එන ආපහු අයින් වෙලාම පෙන්නන්න. මේ තමයි ඒ හදපු සිස්ටම් එක. ඒතර මේ පොළොන්නරු දිස්ත්‍රික්කයේ ඇලහැර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට හදපු තැපැල් කළමනාකර පද්ධතියක්. එතකොට මේකෙදි අපි ලියුමක් ආපුවාම ලියුමකට අංකයක් දෙන්න ඕන. ඉතින් මේ අංකේ අපිට මේ සිස්ටම් එකකින්ම දෙන්න පුළුවන්. ඊළඟ අංකය කියන එක ක්ලික් කරපුවාම සිස්ටම් එකකින් හොයලා වාට පේනවා. දැන් මේකේ දත්ත ගොඩක් නැහැ 117 කියන අංකයක්. ඒකෝර අතර ලියුම ගත්තා. ඊළඟ අංකය කියලා මේ 117 කියන එක දාගත්ත ෆයිල් එකේ. ඊට පස්සේ අද දිනය කියන එක ක්ලික් කරපුවම වාට පේනවා ඇති. මෙතන මේ අකුරු පොඩ්ඩක් එහෙම වෙලා ඇති. 2022 2/27 කියන අද දිනේ ඔටෝමැටිකලි ගත්තා. මේ සිස්ටම් එක අපි සිස්ටම් එකක් ඕනෑමක් හදන්න ඕනේ. භාවිතා කරන කෙනාට පුළුවන් තරම් ලේසි වෙන්න. දැන් පොතේ වැඩේ පොතේ අතින් එන්ටර් කර කරපු මිනිස්සයා මේක ගත්තාම ඒක ඊට වඩා අමාරු වැඩක් නම් මේ වැඩේ අත්තරිනවනේ. හැබැයි අදටත් බොහොම සාක්ෂියතු කියන්නේ මේ සිස්ටම් එක පාවිච්චි කරනවා. මොකද මේක අතින් ලියනට වඩා ලේසි හින්දා. හරි. ඊට පස්සේ ඔන්න ලිපි වර්ග තියෙනවා. සාමාන්‍ය තැපෑලෙන් එන ඒවා, ලියාපදිංචි තැපෑලෙන් එන ඒවා, අතින් එන ඒවා. මේ සිස්ටම් එක පහු කාලෙක ෆැක්ස් වලින් එන ඒවා, ඊමේල් වලින් එන ඒවා එන්නත් මම දිනු කරලා තියෙනවා. ඉතින් ඒක කරගන්න හැටි මම ඉස්සරහට වඩලා කියා දෙනවා. ඉතින් සාමාන්‍ය තැපෑල කියන්නකො සාමාන්‍ය තැපෑල නම් කොහොම තේරුවා. ලියාපදිංචි තැපෑල තේරුවත් ඔයාලට පේනවා ඇති මේ ඔටෝමැටිකලි මේ සාමාන්‍ය තැපෑල තිබ්බා. ලියාපදිංචි තැපෑල කියලා මෙතනින් තෝරපුවාම ලියාපදිංචි අංකේ සහ තැපෑල් කාර්යාලය දාන්නත් තැනක් එනවා. මොකද මේවා හරහා අපිට පස්සේ හොයා ගන්න පුළුවන්. ලියාපදිංචි අංකේ කොහෙන් හරි කෝල් එකක් දීලා ඇහුවොත් මෙන්න මේ ලියාපදිංචි අංකෙන් මම ලියුමක් කිව්වා මේ ලියුමකෝ අපිට එකපාරටම සිස්ටම් එකෙන් හොයලා දෙන්න පුළුවන්. කවුද මේක මොන අංශයටද කොහාටද කවද්ද දුන්නේ ඔක්කොම විස්තර මේකෙන් ගන්න පුළුවන්. එතකොට සාමාන්‍ය තැපෑල නම් සාමාන්‍යක තෝරන්න පුළුවන්. අංශ තියෙනවා. මේ අංශ එක එක නම් එක ආයතන වල තියෙන්න පුළුවන්. එක නම් උදාහරණයක් විදියට අපි නිකන් මේ ආයතන අංශයක තේරුවොත් එහෙම ඊට පස්සේ ආයතන අංශයේ දැන් මේ ලියුම සමහරට අදාළ ආයතන ප්‍රදානිය හරි කවුරු හරි ලියුම් බලන එක්කෙනා තෝරලා මේ අංශයකට දාලා ඇති. ඔයාලගේ විෂය අංකයක් තියෙනවා නම් ඒ අංකෙත් මෙතනින්ම දාගන්න. උදාහරණයක් විදියට ආයතන අංශය යටතේ නම් විෂය අංක මේ තියෙන මේ ආයතනයේ අංශයට අදාළ විෂය අංක ටික විතරයි එන්නේ. තෝරන්න ලේසියිනේ. උදාහරණයක් සමාජ සංවර්ධන ගැතේරුවොත් ඒ යටතේ තියෙන ඒවා තමයි එන්නේ. උදාහරණයක් විදිහට රෙජිස්ට්‍රාර් ගැතේරුවොත් ඒකේ ඉන්නේ රෙජිස්ට්‍රාර් එකේ තියෙන විෂයාංක. හරි. ඊට පස්සේ ඕනනම් මෙතන මේක තෝරන්න පුළුවන්. මෙතන විෂයාංකයක් දීලා නැත්නම් තෝරන්න නැතුව ඉන්න පුළුවන්. ඊට පස්සේ ලැබුණේ කාගේද කියලා තියෙනවා. දැන් මෙතන ටයිප් කරන්න පුළුවන් ලිපිය ලැබුණු තැන. හැබැයි ඒක තව දුරටත් ලේසි කරලා මම දීලා තියෙනවා. මොකද මම මෙතනට දාලා තියෙනවා ආයතන අංශයට නිතරම ලිපි ලැබෙන තැන් තියෙනවා. සමහරට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙන් ස්වදේශීය කටයුතු අමාත්‍යාංශයෙන් ඔය වගේ නිතරම ලිපි ලැබිලා තියෙන අංශ මේ ඩේටාබේස් එක හරහා හොයලා මේ ඩේටාබේස් එකකින් හොයලා
මෙන්න මේ ලිපි වැඩියෙන්ම ආයතනාංශයට දැන් අපි තෝරලා තියෙන අංශයට ආයතනාංශයට වැඩිපුරම ලිපි ලැබිලා තියෙන ටික අරගෙන ඉවරලා සෝට් කරලා එක සැරයක් විතරක් එදෙන විදියට. ඒ කියන්නේ තනක ස්වදේශකරු අමාත්‍යාංශයෙන් ලියුම් 500ක් කියලා මේ ලියුම් 500න් මේකේ තියෙනවනම් ඒත් ස්වදේශකරු අමාත්‍යාංශය කියලා එකපාරයි පෙන්නන්නේ. ඔයාලට මේ පල්ලෙහාට තියෙන අපේ කොම්බෝ බොක්ස් එකේ මේ ලිස්ට් මේක කියන්නේ මේක සිලෙක්ට් කරලා ඔය වගේ ගන්න පුළුවන්. මේ ඔයාලට පේන්නේ නැති එකක් ප්ලේ දීලා තියෙන එකපාරක් විතරයි. ගොඩක් ඒවා සමහර පොඩ වෙනස් වෙන්න පුළුවන්. මේ ආරක්ෂා අමාත්‍යාංශය දැන් හිතන්නකො රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ නැත්නම් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පොළොන්නරුව. දැන් ඔන්න තේරුවා. එතකොට ඒ පේනවා ඇති නිතරම කරන්නේ දැන් තාම අපි එක වකුරක්වත් ටයිප් කරේ නැහැ. මේ ලියුම දැන් ලියුමක් ඇවිල්ලා අපි දැන් ලියුම විස්තර ටික එන්ටර් කරගෙන යන්නේ තාම එක වකුරක්වත් ටයිප් කරලා නැහැ. අපි හිතන්නකො මේ ලියුම ඇවිල්ලා තියෙන වෙනස්ම ආයතනයකින් කියලා මේ ලිස්ට් එකේ නැති එකකින් කියලා. එහෙනම් අපි මේක ටයිප් කරනවා. ටයිප් කරපුවාම ඊළඟ දවසේ ඒකත් මේ ලිස්ට් එකට ඔටෝමැටිකලි එනවා. ඊට පස්සේ සමහර ලියුම් තියෙනවා පිළිතුරු යවන්න ඕනේ. සමහර ලියුම් තියෙනවා පිළිතුරු යවන්න ඕනේ නැති ඒවා. උදාහරණයක් විදිහට කොහාට හරි අපගේ දැන ගැනීම සඳහා යපු ලියුමක් තියෙනවා. ඒකට උත්තර යවන්න ඕනේ නැහැ. හැබැයි වාර්තාවක් ඉල්ලලා තියෙනවා නම් ඒ සඳහා උත්තර යවන්න ඕනේ. ඉතින් ඒකට පිළිතුරු යැවීම අවශ්‍ය වේ කියන එකට අපි හරියට දාගන්න ඕනේ යවන්න ඕන. නැත්තම් අවශ්‍ය නැහැ. ඊට පස්සේ දැන් ඊළඟ කාරණේ. දැන් කාරණේ ටයිප් කරන්න ඕනේ. දැන් උදාහරණයක් විදිහට මොනවා හරි ඒක ආයතන වලින් එවනවා නිමාඩු සම්බන්ධ එක්ක වෙන වෙන රාජකාරී ව්‍යාපෘති සම්බන්ධයෙන් එවනවා. එතකොට දැන් ඒකත් මම තව ටිකක් ලේසි කරලා තියෙනවා. ආයතන අංශයට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙන්. අපි දැන් මේ දැනට දෙන්නෙක් සිලෙක්ට් කරලා තියෙනවා. ආයතන අංශයට දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පොළොන්නරුව. එහෙනම් මෙන්න මේ අංශයට මේ ආයතනයෙන් නිතරම ලැබිච්ච ලියුම් මොනවද? මේ පරණ ඒවා මේ. පිබිදුවම් පොළොන්නරුව සේවා, පිබිදුවම් පොළොන්නරුව සේවා පිට අන්න. ඒ කාලේ ආපු ලියුම්. ආයතන අංශයට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙන් ලැබිච්ච ලියුම් මේ තියෙන්නේ. නිකම් මේ උදාහරණ මේ ඇත්ත ඒවා නෙවෙයි වෙන්න පුළුවන් උදාහරණ. එතකොට දැන් මෙතනින් අපි තේරුවොත් එහෙම යුද හමුදා කදවර කියලා. එතකොට ඒකෙන් ඉන්නේ මේ දැක්කද? ආයතන අංශයෙන් යුද හමුදා කදවර බෝයගෙනින් ඇවිල්ලා තියෙනවා මොනවද? එහෙම නැත්නම් අපි හිතන්නකෝ මෙතන සමාජ සංවර්ධන අංශයට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙන් ඇවිල්ලා තියෙනවා. ඒ වගේ අපිට මෙතනින් සිලෙක්ට් කරන්න පුළුවන්. ඉතින් ඒ වගේ උදාහරණයක් විදිහට රෙජිස්ට්‍රාර් අංශයට රෙජිස්ට්‍රාර් ජෙනරල් දෙපාර්තමේන්තුව දෙපේනවාද? රෙජිස්ට්‍රාර් ජෙනරල් දෙපාර්තමේන්තුව තෝරගත්තාම මේ ආයතන දෙකකින් විතරයි මෙච්චර කාලයකට මේ ලියුම් ඇවිල්ලා තියෙන්නේ. එතකොට ඒකෙන් මේක තෝරපුවාම රෙජිස්ට්‍රාර් අංශයට රෙජිස්ට්‍රාර් ජෙනරල් දෙපාර්තමේන්තුවේ මොනවද ඇවිල්ලා තියෙන්නේ? ඒ වගේ ගන්න පුළුවන්. ඉතින් ඒතරත් වෙනවා තාමත් මම එක අකුරක්වත් ටයිප් කරේ නැහැ මේක. තාම එක ලියුමක් අරන් යන්නේ මම මේ. තාම එක අකුරක්වත් ටයිප් කරේ නැහැ. ඊට පස්සේ එයාගේ යොමු අංකය. දැන් යොමු අංකය නම් ඉතින් වෙනස් වෙනවනේ. සම ගොඩක් කරලා වෙනස් වෙනවා. ඉතින් යොමු අංක මෙතන ටයිප් කරලා පුළුවන්. දාලා එච්චරයි. ඉතින් අපි මෙතන සුර කියන එක මේක ක්ලික් කරත් නොකරත් ඔටෝමැටිකලි මේක සේව් වෙනවා. ඊට පස්සේ නව ඇතුළත් කිරීමක් ඔය වගේ යන්න පුළුවන්. ඊට පස්සේ මෙතන දැන් ලියුම් ටික දැන් ගිහිලා බාර දෙනවනේ. ලියුම් ටික බාර දුන්නට පස්සේ ඒ ලියුම් බාර දුන්නා කියන එක ඔයාලට මෙතනින් මාර්ක් කරන්න පුළුවන්. දැන් අතට ප්‍රශ්නයක් වෙනවා. දැන් අපි දැන් මෙහෙන් ඉන්නේ ඈ. දැන් අපි ඔහොම ඉන්නේ. දැන් මොන ලියුමද බාර දුන්නේ? අපි මෙතනින් ලියුම හොයන්න පුළුවන්. ඕනම ලියුමක් ඔයාලට හොයන්න පුළුවන්. ඕනම එකක්. මෙතන තියෙන ඕනම දෙයක. උදාහරණයක් විදිහට ලිපි අංශය මේකද ලැබුණ කෙනාගෙන් ලැබුණ කාරණයෙන් යොමු අංකයෙන් එහෙම නැත්නම් ලැබුණු දිනයෙන් හිතන්නකො මොකක් හරි එකකින් හොයන්න පුළුවන්. ඉතින් දැන් මේකෙන් ලැබුණේ කාගෙන්ද කියන එක හොයන්න ඕන නම් එතන ක්ලික් කරලා මෙතන ලිපි සෙවීම කියන එක ක්ලික් කරන්න. එතකොට අහනවා මේ විතර මේ කරන්ට් ෆීල්ඩ් එක තෝරපුවම මේ අපි කර්සර් එක තිබ්බ. එතන කර්සර් එක ක්ලික් කරලා තිබ්බ තැන තමයි ගණන් ගන්නෙ. දිස්ත්‍රික් ලේකම් කාර්යාලය නම් සර්ච් කරලා ෆයින් නෙක්ස්ට් කරපුවාම නෑ කියලා කියනෝනේ. මෙතන all field එක තියෙද. මෙතන මේ සම්පූර්ණ any part of field එක දැන් district ලේකම් දැන් all field එක දැම්මොත් එimhe district ලේකම් කාර්යාලයෙම කියලා තිබ්බොත් විතරයි අහන්නේ. any part කිව්වොත් එimhe කෑල්ලක් තිබ්බත් ගන්නවා. අපට පේනවා ඉතින් මෙතනින් ආවා. තව ඕන නම් ඊළඟ එක ඕන නම් find next කර යන්න පුළුවන්. දැන් එහෙම කාර්යාලයක අංකින් හොයනවනම්. එහෙම නැත්නම් මේ යොමු අංකින් වගේ හොයනවනම් ඔයාලට එකපාරටම ගන්න පුළුවන් ඒ යොමු අංකින්. එහෙම නැත්නම් ලියාපදිංචි තැපෑල එකක් නම් මෙතන ලියාපදිංචි අංකය දුන්නා නම් ඔටෝමැටිකලි ඒක එනවා. ඉතින් මේ වගේ ලියුමක් හොයලා. හිතන්නකෝ දැන් උදාහරණයක් මේ ලියුම. මේකෙන් ආපු ලියුම බාර දුන්න දිනේ ඔයාලට සිලෙක්ට් කරන්න ඕන නම් දැන් අංශයට දුන්නේ කවද්ද?
දැන් මේක ගිහිල්ලා දැන් අර ලියුම් පොතක දාලා දැන් ඉස්සර මම පේනවා මේකේ ලිස්ට් එක ගන්න පුළුවන්. මේකේ ලිස්ට් එක දැන් ඔක්කොම එන්ටර් කරලා ලිස්ට් එක ගන්නත් මම පේනන්න. ලිස්ට් එකෙන් බාර ගත්තට පස්සේ බාර දීපු දිනේ ඔන්න ඔහොම මාක් කරනවා. මාක් කරලා තියා ගන්නවා. ඊට පස්සේ දැන් මේ ලියුම් ටික අංශෙන් අංශයට දැන් දිනපතා බෙදද්දි මට පුළුවන් මේ ඒකේ පොතේ ලියන්නේ නැහැ නේ අපි දැන්. එතකොට ඒ වෙනුවට print out එකක් ගන්න. මේ සාමාන්‍ය තැපෑල කියන එක print out එකක් ගත්තා. අහනවා කවද්ද දිනේ කියලා. ඔයාලට කැමති දිනයකට ගන්න පුළුවන්. අද දිනයට ගන්නත් පුළුවන්. පරණ දිනයකට ගන්නත් පුළුවන්. දිනේ තහවුරු කරා, දර්ශනය කරා. එතකොට ඔයාලට පේනවා ඉතින් මෙන්න මේ වගේ මේ ටික දාලා අංකයේ ලද දිනේ ওই ටික දාලා ඔටෝමැටිකලි එනවා. අංශ අනුව වෙන් වෙලා. ඒතකොට ලේසි. මේක ඕනනම් ඔයාලට දැන් සමහර දැන් මම එක එක මේවා එක එක ආයතන වලට හදලා දෙද්දි සමහර ආයතන වලින් කිව්වා මේ අංශයෙන් අංශයට වෙනම කොලේ දෙන්න. ආයතන අංශයට වෙනම කොලයක්. දිනුම් අංශයට වෙනම. අපි ඒතකොට එහෙම හදන්න පුළුවන් මේවා. ඉස්සරහට ඔයාලා ඉගෙන ගන්න මේ දේවල් මම මෙතන මේ පෙන්නන්නේ මේක පෙන්වන්න ඕනකම නෙවෙයි තියෙන්නේ. ඔයාලට මෙහෙම දෙයක් කරන්න පුළුවන්. හිතන්න දැන් මේක නිකම් පාඩමක් නෙවෙයි කියන එක ඔයාලට මම හේතු ගන්නණ්ඩයි මේ හැමදේම පෙන්වන්නේ. ඔයාලට ගොඩක් ප්‍රයෝජන ගන්න පුළුවන්. දැන් ඔයා හිතෙන් මවා ගන්න. මගේ කාර්යාලයට එහෙම නැත්නම් අපේ ගෙදරට මම පොඩි කඩයක් කරනවා නම් ඒ කඩේට මගේ යාළුවෙකුට පොඩි කඩයක් කරනවා ඒ කඩේට මේක හදලා දෙන්න පුළුවන්. ඉතින් ඔයා අද පාඩම අහද්දි මේ දේවල් ඔළුවේ තියාගෙන නිකන් මම මොනවා හරි EBA කරලා ලියන්න මොනවා හරි දෙයක් හොයා ගන්නවා කියන එක නැතු මම මොකටද මේක කරන්නේ? මේකෙන් ගොඩක් දේවල් කරගන්න පුළුවන්. ඉතින් ඒ වගේ ඈ දැන් ඒතකොට මේ තියෙන්නේ ඒ වගේ අදාළ දිනේට මේ ගත්ත print out. ඒතකොට මේකේ පේනවාද මේ පිළිතුරු අවශ්‍යව දාලා තියෙනවා. විෂය කවුද කියලා දාලා තියෙනවා. ඉතින් මේකෙම තව print out එකක් කරන් ඕන නම් අංශය තියා ගන්න පුළුවන්. අංශය CC මහත්තයාර කවුරු හරි ඒකේ කොලයක් තියා ගන්න පුළුවන්. ඒතකොට එයාත් බාර දෙන්නේ මේකෙන්මයි. බාරගත් දිනේ අස්සනයි දාලා කොලේ ෆයිල් එකට අමුණලා ආපහු එවනවා. අමුණලා තියෙන එක ආපහු එවනවා. ඒ කරලා CC මහත්තයා දැන් ඒතකොට මේක අංශෙන් අංශයට හැදුවත් කාර්යාලය සම්පූර්ණයෙන් හැදුවත් මේක මම අපි මුලින් හදපු කාලේ දැන් මේවත් පස්සේ නම් අංශෙන් අංශයට වෙන වෙනම ලියුම් ගත්තාම ඒතකොට අංශ ලියුම් ටිකේ මේ හරි දාලා තියෙනවනම් දැන් මේ කොලේ දිගටම තියෙනවනේ. මේ ෆයිල් එකේ කොලේ දිගටම තියෙනවා. එතකොට ඉන්න CC මහත්තයාරේ කවුරු ඉන්න එතන ප්‍රධානියා දැනගන්න ඕනේ. මේ ටික බලලා මෙහෙම පිළිතුරු යවන්න ඕන එකක් නා. යව්වේ කවද්ද කියලා මෙතනින් මාක් කරන්න. පස්සේ දාලා ඒතර ඒ වෙලාවෙම මාක් කරන්න බෑනේ. පස්සේ දවසකට මේක මාක් කරන්න වෙන්නේ. දැන් එයාට අලුතින් ලියුම් එද්දි එයා බලන්න ඕනේ පරණ ලියුම් වල මගේ පිළිතුරු යවන්න ඒවා තියෙනවද. ඒතර ඒක මෙතන මාක් කරපුවා. ඒ කියන්නේ පසුවිපරම් කිරීමේ කාර්යකුත් දැන් මීට වඩා බොහොම නවීන සිස්ටම් තියෙනවා. ඔන්ලයින් හදපු වෙබ් බේස් සිස්ටම් තියෙනවා. මම මේ කියන්නේ ඒ වගේ එකක් හදන්න තාම අපිට දැනුම නැහැනේ. දැන් මෙතන ඉන්න හැමෝටම මෙතන ඉන්න සමහරුන්ට තියෙන්න පුළුවන්. මම සමහරුන්ට ඒ දැනුම නැහැ. මම මේ කියන්නේ අපි සල්ලි දීලා එහෙම සිස්ටම් එකක් හදා ගන්නකම් පාවිච්චි නොකර ඉන්න නැතු අපි දන්න දේෙන් යමක් කරන්න පුළුවන්. මම කියන්නේ එහෙම කරන්න පුළුවන්. මෙතන නැත්තම් මම දැන් සමහරුගේ ඔයාලගේ මේ වෙද්දිමත් මේ ඔයාලගේ කාර්යාලවල මීට වඩා බොහොම දියුණු සිස්ටම් පාවිච්චි කරනවා. අපේ කාර්යාවලත් මේ වෙද්දි මේ සිස්ටම්ට වඩා බොහොම දියුණු වෙලා පාවිච්චි කරනවා. හැබැයි මොකක්වත් පාවිච්චි කරන්නේ නැතු අදටත් පොතේ ලියලියා ඉන්න ආයතනයකට මේකත් හොඳයි. මම ඒක ඔයාලට මේ පාඩමත් එක්ක ගලප ගන්න ඕන හින්දා මේක පෙන්නන්නේ. ඉතින් මේක පරණ ලියුම් කවද්ද බාර දුන්නේ කියලා මෙතන මාක් කරන්න පුළුවන්. ඊට පස්සේ ඔය විදිහට ලියාපදිංචි පැලත් වෙනම ගන්න පුළුවන්. ඊට පස්සේ දැන් ඔන්න පිළිතුරු ආයෙත් පස්සේ දවසක සිස්ටම් එක මේ කරන එක්කෙනා තැපෑල කරන එක්කෙනා පිළිතුරු යවලා තියෙනවට මෙතන හරිය දාගන්න පුළුවන්. යවලා නැත්තම් හරිය නැහැ නේද උඩ දිගටම තියෙනවා. හරි. ওই විදිහට ගියාට පස්සේ මෙතනින් විශේෂ වාර්තා ගන්න පුළුවන් අපිට මොනවද? දින 3කට වඩා පිළිතුරු ප්‍රමාණය. මේක හොයන්නේ බාර දුන් දිනේ ඉඳන් අද දිනේට දවස් 3ක් පැනලා නම් පිළිතුරු යවා ඇත කියන එකට හරිය වැටෙන්නේ නැත්තම්. එතකොට අපිට ගන්න පුළුවන් දින 3කට වඩා ප්‍රමාදය. එහෙම ඒව නැහැ. දින 3යි 7යි අතර ඒත් නෑ. දැන් මේ අද වෙද්දි මේ ගොඩක් කාල ගත වෙලානේ. දින 30කට වඩා ප්‍රමාද කිව්වහම ඔන්න තියෙනවා මෙන්න මේක බාර දීලා. දැන් මේ අපි අර අද මාක් කරපු එකෙන්දදී මේක බාර දීලා හැබැයි මේ වෙද්දි උත්තරයක් ඇවල නෑ. ඒ කියන්නේ මෙතනින් බාර දුන් දිනයක් දාලා තියෙනවා පිළිතුරු යවා ඇත කියන හරියක් නෑ. එහෙමනම් ඒක මේ සිස්ටම් එකට එනවා දවස් 30කට වඩා ප්‍රමාදයි. මොකද අද වෙද්දි මේ 2022 මේ සිස්ටම් එක 2016 විතර හදපු එකක්. එතකොට ඔන්න එනවා. ඊට පස්සේ මේක print out එකක් කරන් අදාළ ආයතනයට අංශයට යවන්න පුළුවන්. මෙන්න මේ ටික ඔටෝමැටික් එනවා මේ ටික. ප්‍රමාදයට හේතුව දාලා යවන්න කියලා. එතකොට ආයතන ප්‍රදානයට පුළුවන්. ඇයි මේ දවස් 30ක් ගියලත් මේකට උත්තරය යවෙන්නේ නැත්තේ? උත්තරය යවන්න ඕන එක. උත්තරය යවෙන්නේ නැත්තේ. එතකොට මේ ප්‍රමාද වෙච්ච දින ගණන තියෙනවා 1487ක් කියලා. අද වෙද්දි බාර දීලා තියෙන්නේ ලිපිය 2018 2.1 හම්බෙලා තියෙන්නේ. ලියුම් බාර දීලා තියෙන්නේ 2018 2.1 අද වෙනකම් අද ඇවිල්ලා 2022 2.27 ටිකක් අපි මේ නිකන් පෙන්නන්න ගත්ත ගන්නේ අද වෙද්දි ලියුම පරක්කුයි දින 1487ක් ලියාපදිංචි
ලියුමක් මේක. මේ ඉන්නේ ලැබිච්ච එක්කෙනා. මේ නිකන් මම මේ බොරුවට උදාහරණයකට පෙන්නන්න ගත්තා. ඉතින් ඒ වගේ යම් පසු විපරමක් 100%ක් සාර්ථක නොවුනත් කාර්යාලයක දැනට අතින් කරගෙන යන කේ ඔය මොනවත් නැහැනේ. ලියුමක් හොයා ගන්න විදිහක් නැහැ. ලියුමක් උත්තර යවුවද නැද්ද කියලා එක තැනකින් බලා ගන්න දෙයක් නැහැ. ඉතින් මේකේ යම් අඩුපාඩු තියෙනවා. මොකද මේ ලියුම තැපෑල කරන එක්කෙනාට එකම ලියුම සම්බන්ධයෙන් සමහරට දිනයක් දෙකක් මහන්සි වෙනවා. මොකද ආයේ මහා ලොකු දෙයක් නෙවෙයි. අර ලිපියේ අංකේ දැන් තියෙනවනේ. එයාගේ අතේ තියෙනවා මේ අර එන ලිස්ට් එකේ මේ එන ලැයිස්තුවේ මෙතන තියෙනවා මේ ලිපි අංකය මේ අංකය එකිනෙකට වෙනස් හැමදාම 18 නම් 18 කියලා ගැහුවා. මෙතනින් ලිපි සෙවීම මෙතන ක්ලික් කරලා ලිපි සෙවීම කියලා ක්ලික් කරා. මෙතනින් ගැහුවා ලියුමේ අංකේ. හිතන්නකො ලියුමේ අංකේ 25 කියලා. 25 ගලා ෆයිල් නෙක්ස්ට් කරපුවාම ඔන්න ලියුම් අංක 25 ආවා. ඊට පස්සේ ඒක බාර දුන් දිනේ මෙතනින් මාක් කරා. පිළිතුරු යවුවා නම් ඒක මෙතනින් මාක් කරා. ලොකු දෙයක්වත් නෙවෙයි. ඉතින් ඒ දේ කරොත් පසු විපණන් කරන්නත් පුළුවන්. ඉතින් යම් සාධනීය මට්ටමක් තියෙන එකක්. එතකොට මේකෙන් මේ පෙර ලිපිය ඊළඟ ලිපිය අවසන් ලිපිය. මම මේවට පෙන්නන්නේ. ඔයාලට මේවා හදන්න පුළුවන් කියලා පෙන්නන්නේ. හරි. ඊට පස්සේ සිස්ටම් එකෙන් ඔහම අයින් කරනවා. තවත් එකක් අපි මම හදපෑ ඉක්මනට පෙන්නගෙන යන්න. ෆයිල් මැනේජ්මන්ට්. ඕනම කෙනෙකුට තමන්ගේ ලිපි ගොනු කළමනාකර සහකාර නිලධාරියෙක් ඉන්නවා නම් එයාට පුළුවන් තමන්ගේ ලිපි ගොනු නඩත්තු කරන්න මේ වගේ සිස්ටම් එකක් හදා ගන්න. ඒකෙන් තමන්ගේ තියෙන ලියුමේ අංකේ ඒක ඊළඟ අංකය අර වගේම ගන්න පුළුවන්. ගොනු අංකය, ආරම්භ කර දිනය, මොනවද ගොනුවේ තියෙන්නේ, දැනට සිදු කරන ප්‍රධාන කාර්ය, දැනට ලියුම කොහෙද තියෙන්නේ. ඒක මේ සිස්ටම් එක දැනට ලොකුවට ඒ කියන්නේ මේ ඩේටා මොකුත් නැහැ මේක එකයි. එතකොට ලිපි ගොනු රාක්කේද එක එක අංශ ආයතන පුද්ගලයන් තානතුත් දාන්න පුළුවන්. මෙයාලා ප්‍රාදේශීය ලේකම් ළඟ තියෙන්නේ, සහකාර ප්‍රාදේශීය ලේකම් ළඟ තියෙන්නේ, පරිපාලන නිලධාරි ළඟ තියෙන්නේ, තමන් ළඟ යද්දි මේක දාලා යවන්න පුළුවන්. ඊට පස්සේ විශේෂයෙන් මොන හරි සටහන් කරන්න ඕන නම් සමහරට නඩුවක් සම්බන්ධ ගුණයක් මේක සේව්ුවේ තියෙන්නේ. අන්තිමට වැඩ අවසන් කරපුවාම වැඩ අවසන් කරලා පිටු ගානයි සටහන් පත්‍ර ගානයි දාලා යවන්න පුළුවන්. ලේඛනාගාරයට බාර දෙන්න පුළුවන්. ඊට පස්සේ අපහරණය කරන්න අනුමත කරොත් ඒ ගොනු අංකය දාලා අපහරණය කරපු දිනේ. ඒ කියන්නේ ෆයිල් එකක් ආරම්භ කරලා දවසේ නම් ෆයිල් එකක් අවසාන දක්වා සියල්ලම මෙතනින් දාගන්න පුළුවන්. තමන්ගේ ෆොටෝ එක දාගෙන විස්තර ටික දාගෙන හදා ගන්න පුළුවන්. මේකෙත් අර වගේම වාර්තාව ගන්න පුළුවන්. ගොනු ලැයිස්තුව තමන් ස්ථාන මාරුවක් කියලා යද්දි වෙන අංශයකට මාරුවක් දුන්නාම මෙතනින් ගිහලා ගොනු ලැයිස්තුව ගන්න පුළුවන්. මේකේ මොකද ගොනු නැහැ. තියෙනවා නම් සම්පූර්ණ ගොනු නාම ලේඛනය අරගෙන අනිත් කෙනාට බාර දෙන්න පුළුවන්. ඊට අමතරව අපිට ඕන නම් ආයතන සංග්‍රහය. දැන් මේවා මේ වෙනම ෆයිල් එකක් අපි තැන්පත් කරන්න තියෙනවා. ඒක දැම්මම පස්සේ ආයතන සංග්‍රහය ක්ලික් කරපුවම ආයතන සංග්‍රහය ලෝඩ් වෙනවා. මුදල් රෙගුලාසි, කාර්ය ප්‍රතිපාදක රීති, ලේඛන ආරක්ෂක පනත, එක එක සේවා ව්‍යවස්ථා, අග්‍රහාර අයිදුම්පත, මහ බැංකු වාර්තා, ඔය ටික තමන්ගේ ලෙටර් හෙඩ් එක. ඔය ටික මෙතනින් ක්ලික් කරපුවම ගන්න පුළුවන්. දැන් මේක මේ ඒ අදාළ ෆයිල් එක දාලා නැහැ මම මෙතනට. ඉතින් ඒක දාපුවාම සම්පූර්ණයෙන් මේ ටික ලෝඩ් කරගන්න පුළුවන්. ඉතින් මේකත් ඔන්න මම දාලාම පෙන්නන්න. උදාහරණයක් විදිහට මෙන්න මේ ෆයිල් එක C එකේ තැන්පත් කරාට පස්සේ දැන් ඔයාලට මම පෙන්නන්න. අරක ඕපන් කරද්දි මෙදින් දැන් ආයතන සංග්‍රහය ඕන නම් මෙතන ක්ලික් කරපුව ගමන් මට පේනවාදී ආයතන සංග්‍රහය ලෝඩ් වෙනවා. මුදල් රෙගුලාසි ඕන නම් මෙතන ක්ලික් කරපුවා මේක මුදල් රෙගුලාසි එක නෑ. කාර්ය ප්‍රතිපාදක රීති ඒව නම් සමහර ඒවා නෑ. ලේඛන ආරක්ෂක පනත එහෙම තියෙනවා. ඒවා ඊට අමතරව එක සේවා ව්‍යවස්ථා ඔයාලට අග්‍රහාර ඇප්ලිකේෂන් එක ඕන නම් අලුත් ඒවා හැම වෙනම දාන්න මේ පරණ එකක් තියෙන්නේ. ඒ අලුත් ඒවා එක කියන්නේ මේ සිස්ටම් එක හදද්දි මේක හදලා දාන්නම අපි මේ කතා කරන විදිහට ඇක්සස් වලින් මේක හදලා තියෙන්නේ. මේ වෙන මොකුත් පාවිච්චි කරලා නැහැ. මෙතන ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් පාවිච්චි කරලා නැහැ. මොකක්වත් නැහැ. ඇක්සස් විතරයි. තනි කර ඇක්සස් විතරයි මේ තියෙන්නේ. ඉතින් දාලා ඉවරලා ඔයාලට මේක හදා ගන්න පුළුවන්. හරි. I think මම ගොඩක් පෙන්නන්න යන්නේ නැහැ. එහෙම ඕනයක් ඔයාලට හදා ගන්න පුළුවන්. එක එක අංශ වලට ගැලපෙන්නේ මේක මේ තියෙනවානේ. නිමාඩු වලට අපි හදලා තියෙනවා. ආදායම් බලපත්‍ර වලට වගුගඩු ඔය වගේ මහජනාධාර ඒ වගේ වට ඉඩම් සම්බන්ධයෙන් ඉඩම් අංශයට හදලා තියෙනවා මේ ලෑන්ඩ් කියන්නේ ඒක. ඉතින් ඒවා වල එක එක ආයතන වලට අවශ්‍ය විදිහට ඉඩම් සම්බන්ධ විස්තර ඒකේ ෆයිල් එකේ අංකේ ඉඩම් බලපත්‍ර කියන එක ඉඩම් සංග්‍රහණා ප්‍රති 19 1 19 4 දීමනා පත්‍ර සම්බන්ධයෙන් ඔය ගොඩක් විස්තර මෙතනින් බලා ගන්න පුළුවන් ඔයාලට. ඊට අමතරව රෙකෝඩ් රූම් එකට ඔය වගේ ගොඩක් ඒවා අපි හදලා තියෙනවා. ඉතින් ඒ කියන්නේ මම කියන්නේ මේ ඒ වගේ ඔයාලට පුළුවන් හදන්න. ඒ හදන්න අපි කියලා දෙනවා මේකෙදි. ඉතින් ගම සමග පිළිසඳරත් මේ පහුගිය දවස්වල තිබ්බා. ඉතින් ඒක හිතන අපි ඉතින් නිතර ඉන්න ගමන් ඉතින් ඔය වගේ යෝජනා ගද්දි ඒවට අදාළ
ෆෝම් එකක් හදලා දා ගන්නවා. ඒතකොට ඒක ඔයාලට පුරුදු වෙන්නත් හොඳයි. පුරුදු වෙන්නත් හොඳයි. ඉතින් වැඩවලට ලේසියිනේ. ඒ වගේ. ඊට පස්සේ මේ ග්‍රාම නිලධාරී මහතුරුන්ට තමන්ගේ විස්තර දා ගන්න අර පෞල් තොරතුරු කියන්නේ ඒ වගේ පෞල් තොරතුරු දා ගන්න හදපු සිස්ටම් එකක්. ඒක සමහර අය වැඩ කරන්නේ තමන්ගේ විස්තර ටිකත් එක්ක පවුලේ විස්තර ඒ ගෘහ ඒකකයට හදලා තියෙන ඒ ටික ගැන විස්තර ඊට පස්සේ ඒ ඉන්න එක එක පුද්ගලයාගෙන් පුද්ගලයාට විස්තර ගහලා එයාලගේ ආබාධ තියෙනවා නම් ඒවා මහජනතාර සේවා කරන ඒ ඔක්කොම ඒවා දාලා හදලා සිස්ටම් එකක් හදලා තියෙනවා ඕන විදිහට වෙනස් කර ගන්න පුළුවන් වෙනවා. ඊට අමතරව සැලසුම් අංශකට වගේ ප්‍රොජෙක්ට් මැනේජ්මන්ට් වලට හදපයක් මේ තියෙන්නේ. ඉතින් ඒකෙන් පුළුවන් ඔයාලගේ ව්‍යාපෘති සම්බන්ධ විස්තර දාලා ඒකේ පාර්ට් පේමන්ට් ඔයගේ ගෙවීම් කරලා භෞතික ප්‍රගතිය මූල්‍ය ප්‍රගතිය ඒ ඔය සියලුම දේවල් සම්බන්ධයෙන් මෙතන විස්තර දාලා ඕනම ප්‍රොජෙක්ට් එකක් කවදා හරි දවසක පස්සේ දවසක උනත් අංකේ ගහලා වර්ෂේ ගහලා ප්‍රොජෙක්ට් එකේ නම ගහලා කවුද කරේ කියලා ගහලා ඒ වගේ මේකේ GPS කාණ්ඩාංග ඉතින් සියලුම දේවල් දාන්න හදලා තියෙනවා. ඉතින් ඒ වගේ ඉතින් මම පෙන්නුවේ විවිධ ඔයාලගේ අවශ්‍යතාවයන් අනුව අද දැන් මේ අද සහ ලබන සති අපි ඇක්සස් ගැන කතා කරනවා. අපි මදි වුණොත් තවත් කාලයක් තවත් දවසක් අපි ඉදිරිය යොදාගමු. ඔයාලා ඔළුවේ තියාගන්න මම හදනවා මෙහෙම එකක්. මේකෙන් පස්සේ අපෙන් ඉගෙන ගත දේ අපි වැඩ කරන කාර්යාලයට ප්‍රයෝජනයක් වෙන්න මම මොනවා හරි හදනවා කියන එක ඔළුවේ තියාගෙන ඉතින් මේ වැඩේ පටන් ගමු. හොඳයි. ඉතින් මේකේ ඔයාලා දැන් මම විභාගේ පැත්තත් හිතන්න බෑනේ. විභාගේ පැත්තත් හිතලා ප්‍රැක්ටිකලි පැත්තත් හිතලා දෙකටම ගැලපෙන්න තමයි මේක අද අපි සැලසුම් කරලා තියෙන්නේ. ඉතින් අපි චුට්ටක් මේකේ තියරි ටික විභාගෙට ඉතින් එන්න ටිකක් තියරිය වගේනේ. ප්‍රැක්ටිකල් උත් වෙනවා. ප්‍රැක්ටිකල් කියන්නේ ප්‍රැක්ටිකල් කරන්න නැහැ. එතකොට විශේෂයෙන්ම තියරි වලින් තමයි වැඩි ප්‍රමාණයක් එන්නේ. ප්‍රැක්ටිකල් වලුත් සමහර ඒවා තියෙනවා ලියන්න. හොඳයි. ඉතින් එහෙනම් අද අපි පාඩම් පටන් ගමු. මම අර මුල ටික පෙන්වුවාට අදහසක් ගන්න මොනවද මට මේ වගේන් කරන්න පුළුවන් මොනවද ඩේටාබේස් කියන්නේ මොනවද දත්ත සමුදායක් කියන්නේ ඩේටාබේස් මැනේජ්මන්ට් එකේ මොන වගේ දේවල්ද අපි දැන් කටපාඩමින් මේක සමහරට අහලා තිබ්බට සමහරු අද වෙනකන් සමහරට දැකලා තියෙන්නේ නැතුව ඇති ඩේටාබේස් එකක් කියන්නේ මොකද්ද ඇක්සස් වලින් කරන්න පුළුවන් කියලා සමහරට අපි පාසල් වල මේවා ඉගෙන ගන්න දූ දරුවොත් ඇක්සස් කියලා පාඩමක් තියෙනවා දැනගෙන හිටියට කවදාවත් ඇක්සස් වලින් මේවා කරන්න පුළුවන් කියලා දැනගෙන නැති ඉන්න නැතුව ඇති. ඉතින් ඒ සම්බන්ධයෙන් ඇත්තටම මේ ඔය සම්බන්ධයෙන් ඊ타මත්ම ප්‍රවීණත්වයක් ඔබ නිතරම ඊ타මත්ම නිර්මාණශීලී විදිහට කටයුතු කරා. මම උනත් ඇත්තටම මේ සම්බන්ධයෙන් මේ උනන්දුවක් ඇති වුණේ. මීට අවුරුදු 10ක විතර කලින් පොළොන්නරුව හිටිය අපේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ තමන්කඩුව කියන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ හිටපු ප්‍රාදේශීය ලේකම්තුමා. ඒක නායක මැතිතුමා. ඉතින් අද එතුමා පොළොන්නරුව දැන් පහුගිය දවස් පොළොන්නරුව අත්‍රේක දිස්ත්‍රික් ලේකම්තුමා වෙලා මේ වෙද්දී උතුරු මැද පළාත් ආණ්ඩුකාරතුමාගේ ලේකම්තුමා විදිහට කටයුතු කරනවා. ආණ්ඩුකාර ලේකම්තුමා විදිහට. ඉතින් එතුමාගෙන් තමයි මම උනත් මේ මූලික මේ කියන්නේ මෙහෙම දේවල් අපිට ඇක්සස් වල තියරි දැනගෙන හිටියට මෙහෙම දේවලුත් කරන්න පුළුවන් කියලා මේ මූලික අවබෝධය එතුමත් ගොඩාක් ඔය වගේ දැන් සිස්ටම් හදපු කෙනෙක්. ඉතින් බොහොම නිර්මාණශීලී. ඉතින් අන්න ඒ වගේ නිලධාරීන් ඇසුරු කිරීමත් එක්ක අපි ලබාගත් දැනුම අපි ලබාගත් අත්දැකීම අපි ඔයාලත් එක්ක බෙදා ගන්නවා. ඉතින් ඒ ඔයාලත් එක්ක බෙදාගන්නේ ඔයාලට පුළුවන් එතකොට අපිත් එක්ක මුහු වෙලා අපිත් එක්ක අපේ අත්දැකීමුත් ලබාගෙන ඔයාලා වැඩ කරන කාර්යාලයක මම හිතනවා මෙතන ඉන්න අති බහුතරයක් කාර්යාලවල වැඩ කරන අය. ඉතින් ඔයාලගේ කාර්යාලවලට අද මේ ඉගෙන ගන්න දෙයින් යම් දැනුමක් බෙදා ගන්න ඒ කියන්නේ ඒ ආයතන වලට ලබා දෙන්න ඔයාලට පුළුවන් වෙයි කියලා. හොඳයි. ඉතින් ඒ විස්තර ටිකත් එක්කම අපි යන් අපේ තියරි කොටස් ටිකට පොඩ්ඩක් යන්. හරි. දත්ත සමුදාය ඩේටාබේස් නේ. ඉතින් පොතෙන්ම අපි වැඩේ පටන් ගන්න යන්නේ. එතකොට ඩේටාබේස් එකක් කියන්නේ මොකක්ද කියලා බැලුවොත් ඩේටාබේස් එකක් කියන්නේ ඇත්තටම දත්ත අඩංගු වගු වල එකතුවක්. දත්ත අඩංගු වගු වල එකතුවක්. දැන් ඔයාලා ඔය ඉස්සෙල්ලා මම පෙන්නපු වගේ ඔය හැම එකම තියෙන දත්තනේ. මොනවා හරි දත්ත. ඩේටා. ඉතින් මේ ඩේටා ටික නිකම් පොතක දාලා පොතක ලියලා අපි ඉස්සර කාලේ පොතක ලියලා පටන් ගත්තා. පොතක ලියලා තමයි දැන් අදටත් කාර්යාලවල අපි ඕන කෙනකින් අහුවොත් ඩේටාබේස් තියනවද ඔය කාර්යාල?
සමහරුගේ නේ යන්නේ අපේ කාර්යාලේ කම්පියුටර් එකක් නැහැ. කම්පියුටර් එකක් තියෙන්න ඕනේ නැහැ ඩේටාබේස් තියෙන්න. කම්පියුටර් එකක් තියෙන්න ඕනේ නැහැ ඩේටාබේස් තියෙන්න. ඩේටාබේස් එකක් කියන්නේ වගු කියන්නේ දත්ත ඇතුළත් වගු සමූහයක එකතුවක්. එහෙනම් වගු ගොඩක එකතුවක් කියන්නේ මිනිස්සු මේ ලිඛිතව වැඩ කරන්න පටන් ගත්ත කාලේ ඉඳන්ම මේ ඩේටාබේස් කියන පටන් ගත්තා. ඇත්තටම ඊටත් කලින් ඉඳන්ම ඩේටාබේස් තිබ්බා. අපි අහලා තියෙනනේ පරණ ඔය එඬේරු යුගයේ වගේ කාලේ තමන් ළඟ ඉන්න සත්තු ටික බැටළුවෝ ටික වෙන්න පුළුවන් එළුවෝ වෙන්න පුළුවන් සතුන් නැති කරන කාලේ එඬේරු යුගයේ සතුන් නැති කරන ගත්තනේ දැන් සතුන් ටික උදේට එළියට යවනවා කෑම හොයාගන්න හවසට ආපහු තමන්ගේ ගල් ගුහාවට හරි ඉන්න තැනකට ගෙන්න ගන්නවා. ඒ ගෙන්න ගද්දී අදට අපි වගේ ඇක්සස් වලින් ඩේටාබේස් නැති වුණාට Oracle වලින් ඩේටාබේස් නැති වුණාට SQL වලින් ඩේටාබේස් නැති වුණාට එයාලා ළඟ ඩේටාබේස් එකක් තිබ්බා. එයාලගේ ඩේටාබේස් එක තමයි තමන්ගේ ගල් ගුහාවේ ඉරි ගැහුවා. උදේට යද්දි සත්තු එළියට යද්දි ඉරි ගැහුවා. 1 2 3 1 2 3 ඉලක්කම් නැහැ නිකන් ඉරි ගැහුවා. ආපහු හවසරේදී ඒ ඉරි කැපුවා. එයාලගේ ඩේටාබේස් එකක් තියෙනවා. කියන්නේ දත්ත එකතුවක්. එයාලා ඒ වෙද්දි අකුරු ලියන්න ඉලක්කම් ලියන්න දැනගෙන හිටියේ නැතුවට ඒ කාලෙත් එයා ළඟ දත්තවල එකතුවක් දත්ත එකතුවක් තිබ්බා. සරල ඩේටාබේස් එකක් තිබ්බා එයා ළඟ. ඉතින් මේ වගේ වගු ගහලා එහෙම ලොකු වැඩ නැති වුණාට ඒකත් එක්තරා ආකාරයක සරල දත්ත සමුදායක්. එහෙනම් මිනිස්සු කියන අය එදා ඉඳන්ම මේ දත්තත් එක්ක තමයි වැඩ කරලා තියෙන්නේ. ඩේටාත් එක්ක තමයි වැඩ කරලා තියෙන්නේ. ඒවා කළමනාකරණය කරගනිමින් තමයි වැඩ කරලා තියෙන්නේ. එහෙනම් ඔන්න අද අපි ඉගෙන ගන්නවා දත්ත සමුදායක් කියන්නේ මොකක්ද කියලා වයන් හෙව්වොත්. දත්ත සමුදායක් කියන්නේ මොකක්ද හෙව්වොත්? දත්ත අඩංගු වගු වල එකතුවක්. දත්ත අඩංගු වගු වල එකතුවක් තමයි අපි කියන්නේ ඩේටාබේස් එකක් කියලා. එහෙනම් ඔන්න මේක අවශ්‍ය කෙනෙක් ඉන්නවා ලියගන්න මම මේ නෝට් එකක් විදිහට දෙන්නේ නැහැ. ඔයාලා ලියාගෙන යන්න. හරි. එතකොට මොකද්ද මේ මැනුවල් ඩේටාබේස් එකක් කියන්නේ? අත්‍යුරු ඩේටාබේස් එකක්. අත්‍යුරු ඩේටාබේස් එකක් කියන්නේ පරිගණක භාවිතා කරන්නේ නැතු කඩදාසි වල පොත්වල ලිපි ගොනුවල දත්ත ඇතුළත් කරලා පවත්වාගෙන යන දත්ත සමුදායකට අපි කියනවා අත්‍යුරු දත්ත සමුදාය. මැනුවල් ඩේටාබේස් එක. පොත්වල ලිපි ගොනුවල කඩදාසි වල ලිඛිතව පවත්වාගෙන යන දත්ත සමුදායකට අපි කියනවා මැනුවල් ඩේටාබේස් එකක් කියලා. එහෙනම් ඉලෙක්ට්‍රොනික කියන්නේ එහෙනම් ඉතින් අහන්න දෙයක් නැහැනේ. ඉලෙක්ට්‍රොනික කියන්නේ පරිගණක භාවිතා කරමින් පරිගණක හෝ ඒ වගේ ඉලෙක්ට්‍රොනික උපකරණ භාවිතා කරමින් පවත්වාගෙන යනු ලබන දත්ත එකතුවක්. දත්ත සමුදාය, වගු සමුදාය අපි කියනවා ඉලෙක්ට්‍රොනික දත්ත සමුදායක් කියලා. ඉලෙක්ට්‍රොනික දත්ත සමුදායක් කියලා. ඉතින් මේ දෙකේ වෙනස්කම් ගැන නම් ඉතින් අපි දන්න ඕන තරම් නේද? මැනුවල් එකක් ගත්තාම ඉතින් ටිකක් කාර්යක්ෂමතාවය අඩු වෙන්නේ පොත් පෙරලන්න එපා. නිරවද්‍යතාවයත් අඩු වෙන්න පුළුවන්. මොකද අතින් ලියන්නේ අනිත් පැත්තට ටිකක් නිරවද්‍යතාවය වැඩි. විශ්වාසනීයත්වයේ උනත් සමහරට ඇතුළත් වෙලා තියෙන දත්ත ඇත්තද බොරුද ගැළපෙනවද සමහරට ගැළපෙන්නේ නැති ඒවා තියෙනවද එකම දත්තේ ආයෙ තවත් තැන්වල එදිලා තියෙනවද අපිට හොයන්න දෙයක් නැහැ දැන් පොතක ලියාගෙන යද්දි 9000ක් 2000ක් තියෙද්දි එකම නම මීට කලින් ලියපු එකක් දැන් මම මේ ලියන්න කියලා කොහොම හොයන්නද මොකද ලියන සැරේට කලින් ලියපු නම් ටික ඔක්කොම කියව ඉන්න බෑනේ දැන් වරදි තියෙන්න පුළුවන් විශ්වාසනීයත්වය අඩුයි විශ්ලේෂණය කරන්න අමාරුයි පොත් කීපයක තියාගෙන ඉද්දි හිතන්න ඉස්කෝලයක් කියලා ළමයා ඇතුල් කරන දවසේ ඇතුළත් වීමේ ලේඛනයක් වෙනම තියාගන්නවා. එක වසර දෙක වසර තුන වසරට වෙනම පොත් තියාගන්නවා. ශිෂ්‍යත්වයට වෙනම පොතක් තියාගන්නවා. සාමාන්‍ය පෙළට වෙනම පොතක් තියාගන්නවා. උසස් පෙළට වෙනම පොතක් තියාගන්නවා. උසස් පෙළ ඒ තුනක් අරගෙන ලංකාවේ පළවෙනිම වෙච්ච ළමයා බිහි වුණේ මේ ඉස්කෝලෙන් නම්. ඒ ළමයාගේ ගෙදර ඇඩ්‍රස් එක එහෙම නැත්නම් පුද්ගලික විස්තර අම්මා කවුද තාත්තා කවුද කියලා හොයාගන්න උනොත් පොත් කීයක් පෙරලන්න ඕනද මේකෙන් විභාග අංකේ බලලා ඊට අදාළ ඇතුළත් වීමේ අංකේ බලලා ඒ ඇතුළත් වීමේ අංකයට අදාළ අවුරුද්ද බලලා ඒ අවුරුද්දට අදාළ ෆයිල් එක බලලා ඒ ෆයිල් එකෙන් මේ ළමයා හොයාගන්න ඕන. හැබැයි අපිට තිබ්බනම් ඉලෙක්ට්‍රොනික ඩේටාබේස් එකක් ඔය මොකක්ද ඕනේ ළමයාගේ නමින් ඩෙන්ටි කාඩ් නම්බරෙන් එහෙම නැත්නම් ඔය ඉන්ඩෙක්ස් නම්බර් එක ඒ කියන්නේ එයාගේ ඇතුළත් වීමේ අංකෙන් ඔය ඕනම දෙයකින් මේ ඩේටාබේස් එක හරහා හොයාගන්න පුළුවන් ඉතා පහසුවෙන් මෙයා කොහෙද ඉපදුනේ කොහෙද මේ මොකද්ද විස්තර අම්මලා තාත්තලා ගැන ඕන දෙයක් හොයාගන්න පුළුවන් ඊට පස්සේ අතින් ලිව්වට පස්සේ පිළිවෙලට දක්වන්න අමාරුයි ඒ කියන්නේ එන්ටර් කරපු පිළිවෙලට මිසක් අපිට හිතන්නකෝ පිළිවෙලට එන්ටර් කරන් ගිහිල්ලා අපිට ඕනේ ළමයින්ගේ ආකාර ආදී පිළිවෙලට හදාගන්න ආයෙ පොතක ලියපයක් ආයෙ මකමක ලියන්නේ හැබැයි ඉලෙක්ට්‍රොනික ඩේටාබේස් එක එහෙම නැහැ ඕන වෙලාවක පිළිවෙල වෙනස් කරන්න පුළුවන් අනවශ්‍ය தත්ත්වයක් මකන්න අමාරුයි පොතක ලියපයක් මකන්න බෑනේ ආයෙ හැබැයි ඉලෙක්ට්‍රොනික ඩේටාබේස් එකකින් ඉතා පහසුවෙන් අයින් කරන්න ලේසි. තියෙන දේක වෙනසක් කරන්න. නාමයේ වෙනසක් කරන්න ඕනේ. දැන් අරකේ මග ටිපෙක්ස් කර කරන්න ඕනේ.
හැබැයි ඉලෙක්ට්‍රොනික ඩේටාබේස් එක ඉතාම පහසුවෙන් මේක කරගන්න පුළුවන්. තැම්පත් කරන්න වැඩි ඉඩක් යනවා. ඔය දැකලා සමහර කාර්යාලවල එහෙම ලිපිගොනු කබඩ් සමහර ලේඛනාගාර වලට මේ ගියපුවාම ඒව ඇතුළට යන ෆයිල් එහෙම උඩින් පැන. ඒ කියන්නේ ෆයිල් කබඩ් ඒ කියන්නේ ෆයිල් ගොඩවල් උඩින් ඇවිදලා එහෙම තමයි යන්න තියෙන්නේ. ඒ තරම් ලිපිගොනු. හැබැයි ඔය ඔක්කොම ටික චූටි හાર્ඩ් ඩිස්ක් එකකට දාන්න පුළුවන්. මොකද හાર્ඩ් ඩිස්ක් එකේ ගිගාබයිට් එකක් තිබ්බත් දෙකක් තිබ්බත් ටෙරාබයිට් එකක් තිබ්බත් හાર્ඩ් ඩිස්ක් එක පිම්බෙන්නේ නැහැ. දාන්න දත්ත ප්‍රමාණය අනුව ඉඩ සම්බන්ධයක් නැහැ. භෞතික ඉඩෙහි වෙනසක් වෙන්නේ නැහැ. අද කාලේ තියෙන ඉතාමත්ම අධික මේ ධාරිතාවයන් එක්තු හાર્ඩ් ඩිස්ක් එකක් ගත්තාම සමහරට මුළු පුස්තකාලයක්ම දාන්න පුළුවන් හાર્ඩ් ඩිස්ක් එක ඇතුළට. ඉතින් ඒ වගේ ඉතාමත්ම අඩු අවකාශයක් තමයි අවශ්‍ය වෙන්නේ දත්ත තැන්පත් කරන්න. ඉතින් අනිත් පැත්තෙන් අර වගේ ඩේටාබේස් එකක් කරන වැඩ කරන්න මිනිස්සු කී දෙනෙක් ඕනද? දැන් අද ගිහිල්ලා මං හිටපු ඉස්කෝලෙන් ඉල්ලුවොත් එම මගේ මේ මොනවා හරි පරණ ශිෂ්‍යත්ව ලකුණු ෂීට් එක කී දෙනෙක් ඕනද? විදුහල්පතිතුමා ඕනේ. විදුහල්පතිතුමා තව කාටද මේක හොයන්න කියන්න ඕනේ. එයා ගිහිල්ලා කබඩ් එකක් කරලා දූවිලි ගොඩවල් ආස්සේ දඟලලා ගිහිල්ලා ෆයිල් හොයාගෙන දැන් ඒව නැහැ කියයි සමහරට නේ. ඒව වියෝගාලා කියයි. කී දෙනෙක් මහන්සි වෙන්න ඕනද හොයන්න? ඉතින් ඒ ඉන්න ගොඩක් අඩ හොයන්නේ නැහැ කවුරුත් හරි ඉන්න ගොඩක් මහන්සි වෙනවා. තමයි දැන් ඇත්තෙන් නැති වෙන්න පුළුවන්. ඉතින් ඔය කිසිම ප්‍රශ්නයක් නැහැ ඉලෙක්ට්‍රොනික ඩේටාබේස් එක. ඉතින් ඔන්න ඕවා තමයි විභාගෙට අහන්නේ. විභාගෙට ඔය දේවලුත් අහනවා. අර ප්‍රැක්ටිකල් පැත්තෙන් අහන ප්‍රශ්න කීපකුත් තියෙනවා. ඒවා ඉතින් බොහොම සරල ප්‍රශ්න. හැබැයි ඕවත් අහනවා. ඔය වගේ මේ වගේ වෙනස්කම් ඉලෙක්ට්‍රොනික ඩේටාබේස් එක ඇයි වැඩියෙන් හොඳ ඉලෙක්ට්‍රොනික දත්ත පාදකයක දත්ත ගබඩා කිරීමෙන් ඔබට ලැබෙන වාසි 3 5 ඔය වගේ ප්‍රශ්න අහන්න පුළුවන්. ඉතින් මම මේ ඒවා ගැනත් කියාගෙන යන්නේ. හරි. එහෙනම් ඩේටාබේස් ගැන කතා කරද්දී අපිට ප්‍රධාන වචන 4-5ක් හම්බ වෙනවා. අපි මේ වචන 4-5 ගැන චුට්ටක් බලමු. එකක් තමයි මේ රෙකෝඩ් එක කියන්නේ. ෆීල්ඩ් එක කියන්නේ. වගුව, ඩේටාබේස් එක. ওই වචන ගැන අපි දැනගෙන ඉන්න ඕනේ. විභාගයට අහලා තියෙන බහුවර්ණ ප්‍රශ්න පව. රෙකෝඩ් මෙන්න මේ වගුවේ රෙකෝඩ් කීයක් තියෙනවද? මේ වගුවේ ක්ෂේත්‍ර එමෙත ෆීල්ඩ් කීයක් තියෙනවද? ඔය වගේ ප්‍රශ්න අහලා තියෙනවා. අපි බලන්න දැන් ඔයාලගේ ඊළඟ පිටුවේ මෙන්න තියෙනවා වගුව. අපි රෙකෝඩ් එකක් කියලා කියන්නේ ඕනමයක් ගත්තාම අපි රෙකෝඩ් එකක් කියලා කියන්නේ එක් කෙනෙකුට හරි එක් දෙයකට හරි අයිති දෙයක්. උදාහරණයක් විදිහට මේක ගත්තොත් දැන් මේ පේලිය බලමු. මේ පේලිය ගත්තාම මේ කවිදු ප්‍රභාෂවර කියන එක්කෙනාට අයිතිනේ. මේ කවිදු ප්‍රභාෂවර කියන එක්කෙනාට අයිති විස්තර තමයි මේ තියෙන්නේ. මේ තියෙන්නේ කවිදු ප්‍රභාෂවරගේ ඇතුළත් තියෙන අංකෙ. මේ තියෙන්නේ යාගේ උපන් දිනේ. මේ තියෙන්නේ යාගේ ස්ත්‍රී පුරුෂ භාවය. මේ තියෙන්නේ යාගේ දුරකථන අංකය. අන්න එහෙනම් රෙකෝඩ් එකක් කියලා කියන්නේ එක් කෙනෙකුට හරි එක් දෙයකට හරි අයිතියක්. සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම වගුවක පේලි වශයෙන් වගුවක පේලි. දැන් මේ වගුණ පේලි. වගුවක පේලි වශයෙන් මේක පේලියක්. මේක පේලියක්. මේක පේලියක්. ඔය පේලි කියන ඒවා තමයි අපි කියන්නේ රෙකෝඩ් කියලා. එහෙනම් මේ කවිදු ප්‍රභාෂවර රෙකෝඩ් එක මීනා දේවි රාමනාන්ද මේ වගේ එක එක්කෙනාගේ රෙකෝඩ්. එතකොට ක්ෂේත්‍රයක් කියන්නේ එකම වර්ගයට අයත් දත්ත ඇතුළත්. මේ ඇතුළත් වීමේ අංකමයි. නම්මයි තියෙන්නේ. උපන් දිනමයි තියෙන්නේ. ස්ත්‍රී පුරුෂ භාවයමයි තියෙන්නේ. දුරකථන අංකෙමයි. එහෙනම් එක වර්ගයේ එකම වර්ගයට අයිති දත්ත ඇතුළත් තීරුවක් මතක තියාගන්න කොලම් එකක්. අරකට කියන රෝ එකක් කියලා. මෙහේ ඉඳන් මෙහාට තියෙන ඒවා රෝ. ඒ කියන්නේ රෙකෝඩ් කියන්නේ රෝ. තීරු එහෙම නැත්නම් උඩින් නම් පහළට තියෙන ක්ෂේත්‍ර කියන්නේ කොලම්. එහෙනම් වගුවක් ගත්තාම කොලම් කියන ඒවා අනිවාර්යයෙන්ම ක්ෂේත්‍ර. රෝ කියන ඒවා අනිවාර්යයෙන්ම රෙකෝඩ්. ඉතින් කොලම් කියන්නේ දැන් මොකද විභාගෙට ගිහපුවම මතක වෙන්නේ කොලම් කියන්නේ කොයි පැත්තද කියන්නේ? කොලම් කියන්නේ උඩින් නම් පල්ලෙහාට තියෙන. අපි අර සාමාන්‍යයෙන් කියන්නේ මේ කණු වලට කොලම් කියලා නේද? අපි ඔය දැන් අර කොන්ක්‍රීට් කොලම් එහෙම කියලා නේද? කණු තියෙන. ඒතර උඩින් නම් පල්ලෙහාට තමයි හැම වෙලේම කොලම් කියන ඒවා තියෙන්නේ. ඒතර කොලම් කියන්නේ ක්ෂේත්‍ර. එහෙම නැත්නම් ෆීල්ඩ්. එතකොට රෝ වම ඉන්න දකුණට තියෙනවා. ඒව ඇවිල්ලා රෙකෝඩ්. එහෙනම් ඔන්න අපි දැන් දෙකක් ඉගෙන ගත්තා. කොලම් එකයි රෝ එකයි. ඒ දෙකට අපි කියන්නේ මේකෙදි මේ පාඩමේදී අපි කියන්නේ කොලම් වලට කියනවා ෆීල්ඩ් කියලා. රෝ වලට කියනවා රෙකෝඩ් කියලා. එහෙනම් රෙකෝඩ් කියන්නේ දැන් රෙකෝඩ් කියන්නේ මොකද්ද කියලා අහුවොත් රෙකෝඩයක් කියන්නේ එක් පුද්ගලයෙකුට හරි එක් දෙයකට හරි අයත් ශේෂ්ත්‍රවල එකතුවක්. එක් පුද්ගලයෙකුට එක් දෙයකට අයත් ශේෂ්ත්‍රවල එකතුවකට අපි කියනවා රෙකෝඩ් එකක් කියලා.
අනිත් පැත්තේ ශේත්‍රයක් කියලා කියන්නේ ෆීල්ඩ් එකක් කියලා කියන්නේ එක හා සමාන දත්ත ඇතුළත් තීරුවක්. එක හා සමාන දත්ත ඇතුළත් තීරුවකට අපි කියනවා ශේත්‍රයක් කියලා. එක හා සමාන දත්ත ඇතුළත් තීරුවකට අපි කියනවා ශේත්‍රයක් කියලා. එතකොට වගුව කියන්නේ රෙකෝඩ හා ශේත්‍රවල එකතුවක්. වගුවක් කියන්නේ මොකක්ද එහෙනම්? රෙකෝඩ සහ ශේත්‍රවල එකතුවක්. එහෙම නැත්නම් රෙකෝඩ වල එකතුවක් කියන්න පුළුවන්. ඉතින් මොකද ශේත්‍ර කියලා යමුතු වෙන්නේ නැහැ. රෙකෝඩ ටික ගත්තාම මේකේ ශේත්‍රවල දත්ත ඇතුළත් වෙනවනේ. රෙකෝඩ හෝ ශේත්‍රවල එකතුවක් කියලා කියන්න පුළුවන් අපි වගුවක්. ඊට එහෙනම් ඩේටාබේස් එකක් කිව්වේ. ඩේටාබේස් එකක් කිව්වේ වගුවල එකතුවක්. ඩේටාබේස් කියන්නේ වගුවල එකතුවක්. අපි දැන් කලින් කිව්වේ නේද? දත්ත ඇතුළත් වගුවල එකතුවකට අපි කියනවා ඩේටාබේස් එකක් කියලා. දත්ත ඇතුළත් වගුවල එකතුවකට කියනවා ඩේටාබේස් එකක් කියලා. හොඳයි. එතකොට තවත් දෙයක් ඔන්න අපි කතා කරන්න යනවා. ඔයාගේ විභාගෙට මම බලන්නකො මං කිව්වා වගේ මොකද්ද මේ කලින් දැනගැනීමේ නුවණ පාවිච්චි කරලා කිව්වා වගේ මම අනිවාර්යයෙන්ම කියන්නම්. ඔයාගේ පේපර් එකේ ඇක්සස් ප්‍රශ්න හැමදාම ඇක්සස් ප්‍රශ්නයක් අහනවමනේ. ඒ ඇක්සස් ප්‍රශ්නේ මේ අවුරුද්දේ ඉස්සල්ලාම අහන්නේ ඉහත වගුවේ එහෙම නැත්නම් ඉහත වගුවල ප්‍රාථමික යතුරු ක්ෂේත්‍ර දෙකක් නම් කරන්න. අනිවාර්යයි. හැමදාම සාමාන්‍ය පෙළ විභාගේ නැත්නම් ඔයාලගේ EB exam එකේ ඕනම තැනක අනිවාර්යෙන්ම වගේ ඉතාමත්ම කලාතුරකින් තමයි එහෙම නොවිලා තියෙන්නේ. හැම අවුරුද්දකම පළවෙනියෙන්ම අහන්නේ ප්‍රාථමික යතුරු. එහෙම නැත්නම් ආගන්තුක යතුරු. ඔය වගේ ප්‍රශ්නයක් තමයි අහන්නේ. එහෙනම් ඔන්න අපි දැන් ඉගෙන ගන්න ඕනේ වගුවක් ගත්තාම ප්‍රයිමරි කී එක. එහෙම නැත්නම් ප්‍රාථමික යතුරු. මේකට එක එක නම් කියනවා. ඒ කියන්නේ ප්‍රාථමික යතුරු කියනවා. ප්‍රධාන යතුරු කියනවා. යතුරු ශේත්‍රය කියලා කියනවා. ඔය වගේ විවිධ නම් තියෙනවා. ඒ වුණාට අපි බහුලව භාවිතා කරනම තමයි ප්‍රාථමික යතුරු. එහෙනම් ප්‍රයිමරි කී එක කියන්නේ. දැන් ප්‍රයිමරි කී එක කියන්නේ මොකක්ද කියලා අපි ওই පල්ලෙහා තියෙන වගුව දිහා බලලා තේරුම් ගන්න. පල්ලෙහා තියෙන වගුව දිහා බලලා තේරුම් ගන්න. දැන් ওই වගුව බලපුවම ඔයාලට පේන්නේ නැති. මේ තියෙන්නේ පොත් වගේක නම් වගේ පේන්නේ. පරිග්‍රහණ අංකයක් තියෙනවා. මාතෘකාවක් තියෙනවා. කතෘගේ නම, පොතක මිල සහ පොත් ගණන දාලා තියෙනවා. දැන් ඔය වගුවේ අපිට මේ එක එක පොත වෙන් කරලා අනිත් පොත් වලින් වෙන් කරලා හඳුනා ගන්න මොනවා හරි ක්ෂේත්‍රයක් තියෙන්න ඉබේ. දැන් අර ඔයාලට මතක ඇති මම අර කලින් අපි මුලින්ම පෙන්නපු ඩේටාබේස් එකේ ලියුම් දාද්දි එක එක ලියුම අනික හැම ලියුමකින්ම වෙන් කරලා හඳුනා ගන්න තිබ්බා ලිපි අංකය කියලා. ලිපි අංකය ඩේටාබේස් එක ඇතුලේ එක්කෙනෙකුට ලැබිච්ච එක්කෙනෙකුට එදිච්ච ලිපි අංකේ වෙන කාටවත්ම කොයිම වෙලාවකවත් ඉදිරි නෑ. එහෙනම් යම් ලියුමක් අනන්‍යව හඳුනා ගන්න පුළුවන් ලිපි අංකේ. ඒ යම් පුද්ගලයෙක් ගමු. ඔයා ගත්තොත් ඔයාව අනන්‍යව හඳුනා ගන්න පුළුවන් ඔයාගේ ජාතික හැඳුනුම්පත් අංකේ. ඔයාගේ ජාතික හැඳුනුම්පත ලංකාවේ ආය කාටවත් තියෙන්න බෑ. එහෙම තියෙනවා නම් ප්‍රශ්නයක්. එහෙම තියෙන්න බෑ. එහෙනම් ඔයා ජාතික හැඳුනුම්පත් අංකෙන් ඔයාව අනන්‍යව හඳුනා ගන්න පුළුවන්. ඒ වගේ අපේ වගුවක තියෙන රෙකෝඩයක් කියන්නේ කෙනෙකුට අයිති කරන්නේ රෙකෝඩයක් අනන්‍යව හඳුනා ගන්න භාවිතා කරන ක්ෂේත්‍රයට අපි කියනවා ප්‍රාථමික යතුරු කියලා. හොඳට මතක තියාගන්න මොකක්ද එතකොට වගුවක ඇති රෙකෝඩයක්. වගුවක ඇති රෙකෝඩයක් අනන්‍යව හඳුනා ගන්න. අනන්‍යව හඳුනා ගන්න භාවිතා කරන ක්ෂේත්‍රයක්. අනන්‍යව හඳුනා ගැනීමට භාවිතා කරන ක්ෂේත්‍රයක් අපි කියනවා ප්‍රාථමික යතුරක් කියලා. වගුවක ඇති රෙකෝඩයක් අනන්‍යව නැත්නම් අනෙක් වාගෙන් වෙන් කර හඳුනා ගැනීමට භාවිතා කරන ක්ෂේත්‍රයකට අපි කියනවා ප්‍රාථමික යතුර ප්‍රයිමරි කී කියලා. හරි නේද? වගුවක ඇති රෙකෝඩයක් අනන්‍යව හඳුනා ගන්න පාවිච්චි කරන භාවිතා කරන ක්ෂේත්‍රයකට අපි කියනවා ප්‍රාථමික යතුර කියලා. එතකොට මේක ගත්තොත් දැන් මේ මාතෘකාව කියන එක අනන්‍යව භාවිතා කරන එක විදිහට ගත්තොත් ඒ ඩේටාබේස් එකේ ඒ වගුවේ කවමදාවත් ආයේ සමාන නමක් තියෙන්න බෑ. උදාහරණයක් විදිහට තව කෙනෙක් අධ්‍යාපන මනෝවිද්‍යාව කියලා පොතක් ලියන්න පුළුවන්. හැබැයි එයාගේ පොත මේකට ඇතුළු කරගන්න බෑ. ඇයි? එයාගේ පොත ඇතුළු කරොත් එහෙම අනන්‍යව හඳුනා ගන්න බැරි වෙනවා. මේ දෙන්න වෙනස් කරලා. එහෙනම් මාතෘකාව කියන එක සුදුසු නෑ. මෙයාව අනන්‍යව හඳුනා ගන්න. කතෘගේ නම ගමුකෝ.
දැන් කතෘගේ නම් මෙතන මේ රාජ් සුදාකරන් පොත් දෙකක් ලියලා. එහෙනම් මේ කතෘගේ නමින් මේ රෙකෝඩ් එකක් අනන්‍යව හඳුනා ගන්න බෑ. පොතක මිල සමාන පොතක මිල තියෙන්න පුළුවන් මේ සමාන පොත් තියෙනවා. එක සමාන මිල තියෙන පොත්. එහෙනම් මිල කියන එක සුදුසු නෑ කොයිම වෙලාවකවත්. මම කියන්නේ මේකට විතරක් නෙමෙයි. ඕනම ඩේටාබේස් එකකට මාතෘකාවක්, නමක්, මිලක්, ගණනක්, උපන්දිනයක් ඔය වගේ කිසිම එකක් ගැලපෙන්නේ නෑ ප්‍රාථමික අතුරට. හැබැයි මේකේ පරිග්‍රහණාංකය කියන්නේ පොතේ අංකය කියන එක තමයි මෙතන සුදුසු මේක. මොකද එක පොතක අංකයක් වෙන කොහාටවත් යෙදෙන්නේ නැහැ. ජාතික හැඳුනුම්පත් අංකය වෙන්න පුළුවන්, පොතේ අංකය වෙන්න පුළුවන්. ද පොතක නම් පොත් අංකය, ISBN අංකය ඔය වගේක් වෙන්න පුළුවන්. නැත්නම් ශිෂ්‍ය අංකය එහෙම ගන්න පුළුවන්. පුද්ගල අංකය, අනන්‍යතා අංකය ඔය වගේ ඒවා වාට හිතා ගන්න. දැන් රෝහලක් ගත්තොත් එහෙම රෝහලක සමහර රෝගීන්ගේ මොකක් හරි අණු අංකයක් තියෙනවා නම් ඒ අතුලත් වීමේ අංකයක් තියෙනවා. අන්න ඒක සුදුසුයි ප්‍රාථමික අතුරට. ඉතින් ප්‍රාථමික අතුරක් වුණාම ප්‍රධාන ලක්ෂණ දෙකක් තියෙන්න ඕන. ඕනෑම ප්‍රාථමික අතුරක් ගත්තාම ප්‍රධාන ලක්ෂණ දෙකක් අනිවාර්යයෙන්ම තියෙන්න ඕන. හොඳට මතක තියාගන්න විභාගයට අහනවාමයි. අනිවාර්යයෙන්. මොකක්ද? එකක් ගත්ත ප්‍රාථමික අතුර අනන්‍ය වෙන්න ඕනේ. අනන්‍ය වෙන්න ඕනේ. ඒ කියන්නේ කොයි වෙලාවකවත් අනුපිටපත් වෙන්න බෑ. ඒ කියන්නේ ඩුප්ලිකේට් වෙන්න බෑ. ඩුප්ලිකේට් අනුපිටපත් වෙන්න බෑ කොයි වෙලාවකත්. අනුපිටපත් වෙන්න බෑ. අනන්‍ය වෙන්න ඕනේ. ඒ කියන්නේ මේක පරිග්‍රහණාංකය කියන එක මම ගත්තා නම් ප්‍රාථමික අතුරට මේකේ කිසිම දත්තයක් නැවත යෙදෙන්න බෑ. එක සැරේ එකයි. 2131 ආව නම් මේ පේලියේ කිසිම තැනක ප්‍රයිමරි මේ ඒක යෙදෙන්න බෑ. ඒ කියන්නේ උදාහරණයක් විදිහට ඔයාලා ඉස්සරහට ඇක්සස් වල ප්‍රයිමරි කී එකක් තෝරනවා. තේරුවට පස්සේ ඒ ෆීල්ඩ් එකට කවදාවත් ආයි ඩුප්ලිකේට් වෙන්න දෙන්නේ නැහැ. එකම දත්තය ආයි යොදන්න දෙන්නේ නැහැ. එහෙනම් අනන්‍ය වෙන්න ඕන. එකක් තමයි අනන්‍ය වී යුතු. දෙවෙනි එක කොයිම වෙලාවකවත් මේක හිස් විය නොහැක. ඇයි හිස් වුණොත් එම් හරි ප්‍රශ්නයක් එනවනේ. හිස් ඒවා දෙකක් આવොත් එම් දෙන්නම හිස්. එයා අනන්‍යව හඳුනා ගන්න විදියක් නැහැ හිස් ඒවා. එහෙනම් හිස් වෙන්නත් බෑ. එහෙනම් ඔන්න දෙකක් අනන්‍ය වෙන්න ඕනේ. ඒ කියන්නේ අනුපිටපත් වෙන්න බෑ කොයි වෙලාවකවත්. ඊට අමතරව කොයි වෙලාවකවත් හිස් වෙන්න බෑ. ඔන්න ඔය ලක්ෂණ දෙක අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ ඔයාගේ ඕනෑම ප්‍රාථමික අතුරකට. ඕනෑම ප්‍රාථමික අතුරක් තියෙනවා නම් ඒක අනන්‍ය වෙන්න ඕනේ. ඊට අමතරව හිස් වෙන්න බෑ. අපි වගුවක් ගත්තාම ඒ වගුවේ ප්‍රාථමික අතුරු ක්ෂේත්‍රය යටින් සාමාන්‍යයෙන් ඉරක් අඳින ඔය වගේ. ඒ විදිහට ඉරක් තියෙනවා නම් ඒක තමයි ප්‍රාථමික. ඉතින් ඔයා හිතන්න එපා ඔයාට විභාගය දෙන එකේ ඉරි ඇදලා දෙයි කියලා. ඔයාට ඉරක් ඇදලා දීලා මේකේ ප්‍රාථමික අතුර මොකක්ද කියලා ඔයන් අහන්නේ නැහැ. විභාගෙට එකේ ඉරක් ගහලා නැහැ. සාමාන්‍යයෙන් අපි වගුවක් ප්‍රැක්ටිකලි වැඩ කරද්දී ඉරක් ගහනවා. අන්ඩර්ලයින් කරනවා. ප්‍රයිමරි කී ෆීල්ඩ් එක යටින් ඉරක් අඳිනවා. එතකොට තමයි අපි දැනගන්නේ මේක තමයි ප්‍රයිමරි කී එක කියලා. විභාගෙට ඉතින් ඉරි ගහලා දෙන්නේ නැහැ. ඉතින් ඉරි ගහලා දුන්න නැතුව විභාගය කියන්න එපා. අපේ එකේ ඉරි ගහලා තිබ්බේ නැහැ නේ. ඒ හින්දා හොයාගන්න විදියක් උන්නේ නැහැ මට. ප්‍රයිමරි කී එහෙම කියන්න එපා. එහෙම සාමාන්‍යයෙන් ඉරි ගහලා දෙනවා. මේක විභාගෙට නෙවෙයි සාමාන්‍යයෙන් ගන්න. මේ යට කියලා තියෙන එකයි. හොඳයි. දැන් යන්කෝ අපි මෙන්න මෙතනට දැන් ඕන්න පොඩි ප්‍රශ්නයක් එනවනේ බලන්නකෝ. දැන් මේකේ ඔයාලට තෝරන්න කිව්වොත් එහෙම ප්‍රයිමරි කී එක බලන්න. වර්ෂය ගත්තොත් ඩුප්ලිකේට් බෑ. ක්‍රීඩාව ගත්තොත් ඩුප්ලිකේට්. මේ ක්‍රිකට් දෙපාරක් හැම එකම දෙපාරක් බෑ. නායකයා ගත්තොත් මේ ජාලිය සාරංග ඉන්න බෑ. උපනායකත් බෑ. මේ සුදේශ තරංග එහෙනම් එකක්වත් බෑ. හැබැයි අපි ඉස්සරහට ඉගෙන ගන්නවා. මේ වගු අතර යම් විශ්ලේෂණ කාර්යයක් කරන්න ඕන. වගු අතර යම් සම්බන්ධතාවයක් ඇති කරන්න ඕන. අනිවාර්යයෙන්ම අපිට ප්‍රාථමික අතුරක් ඕනේ. අනිවාර්යයෙන්ම අපිට ප්‍රයිමරි කී එකක් ඕනේ. ප්‍රාථමික අතුරක් නැතුව වැඩේ කරන්න බෑ. එහෙනම් කොහොම හරි මේකේ ප්‍රයිමරි කී එකක් තෝරන්න ඕනේ. හැබැයි කොහොම හරි තෝරන්න කියලා අර කිව්ව නීති රීති කඩන්න බෑ. අනන්‍ය වෙන්න ඕනේ, හිස් වෙන්න බෑ. ඉතින් මේක අනන්‍ය යන එකක්වත් තෝරන්න බෑ. ඉතින් මම බලනවා එකක් බැයි නම් දෙකක්වත් බැරි වේද? මම බලනවා වර්ෂයයි ක්‍රීඩාවයි දෙකම එකතු කරලා බලන්න පුළුවන්ද කියලා. බලමු. 2013 ක්‍රිකට්. අනේ කොහෙවත් ඉදිරිය නෑ ආයේ. ඉතුරු එක 2014 ක්‍රිකට්නේ. 2013 පාපන්දු. 2013 අත්පන්දු. එහෙමනම් එකකින් ප්‍රයිමරි කීයක් හදන්න බැයි නම් ඔයා බලන්න දෙකකින්වත් පුළුවන්ද කියලා. දෙකකින් බැයි නම් තුනකින් හරි පුළුවන්ද බලන්න. අන්න එහෙම ප්‍රාථමික අතුරු ශේෂ්ත්‍රයක් හදන්න.
එක් ක්ෂේත්‍රයක් ප්‍රමාණවත් නොවන අවස්ථාවක ප්‍රාථමික යතුරු ක්ෂේත්‍රයක් හදන්න එක් ක්ෂේත්‍රයක් ප්‍රමාණවත් නොවන අවස්ථාවක ක්ෂේත්‍ර කිහිපයක් භාවිතා කර ප්‍රාථමික යතුරක් හදනවා නම් අන්නේ ප්‍රාථමික යතුරට කියනවා සංයුක්ත ප්‍රාථමික යතුර. එහෙම නැත්නම් සංයුක්ත යතුර කියලාත් කියනවා. සංයුක්ත ප්‍රාථමික යතුර. ඉංග්‍රීසියෙන් කියනවා composite primary key එක කියලා. දැන් මතක වෙනවා. සංයුක්ත යතුර මොකක්ද කියලා ඇහුවොත් එහෙම නැත්නම් සංයුක්ත ප්‍රාථමික යතුර මොකක්ද කියලා ඇහුවොත් ඔයාලා කියන්න තියෙන්නේ මොකද්ද? යම් වගුවක ප්‍රාථමික යතුරු ක්ෂේත්‍රයක් පිහිටුවීමට එහි එක් ක්ෂේත්‍රයක් ප්‍රමාණවත් නොවන කල්හි ක්ෂේත්‍ර කිහිපයක් යොදාගෙන ප්‍රාථමික යතුර සකස් කර ගැනීමේදී ක්ෂේත්‍ර කිහිපයක් යොදාගෙන ප්‍රාථමික යතුර සකස් කර ගැනීමේදී එවැනි අවස්ථාවක එවැනි ප්‍රාථමික යතුරකට එවැනි ප්‍රාථමික යතුරට අපි කියනවා සංයුක්ත ප්‍රාථමික යතුර සංයුක්ත ප්‍රාථමික යතුර කියලා කියනවා. හොඳයි. එහෙනම් අපි යනවා තවත් වැදගත් යතුරු. මේක තුනයි අහන්නේ. කී තුනයි තියෙන්නේ. එක්කෝ ප්‍රයිමරි කී එක අහන්න ඕනේ ප්‍රාථමික යතුර. එක්කෝ සංයුක්ත ප්‍රාථමික යතුර අහන්න ඕනේ. එහෙම නැත්නම් දැන් අපි මේ කතා කරන ආගන්තුක යතුරු අනිවාර්යයෙන්ම අහන්න ඕනේ. වෙන මොනවත් අහන්න දෙයක් නෑ මේකේ කී ගැන. කියන්නේ යතුරු ගැන. තුනයි යතුරු තියෙන්නේ. එක්කෝ ප්‍රයිමරි කී, එහෙම නැත්නම් කොම්පොසිට් ප්‍රයිමරි කී, එහෙම නැත්නම් ෆොරින් කී. ආගන්තුක යතුරු. ආගන්තුක යතුරු කියනවා මේකට. සමහරු මේ ෆොරින් කී කියන එක එහෙම්ම සිංහලට පරිවර්තනය කළා විදේශීය යතුරු කියලා කියනවා. නමුත් වඩා හොඳයි ආගන්තුක යතුරු කියන එක. සමහරු විදේශීය යතුරු කියලා කියනවා. හරි. දැන් ඔන්න මං යන්නේ ඒ ආගන්තුක යතුරු කියන්නේ මොකක්ද යන්නේ. දැන් මල් ළඟ තියෙනවා ඔන්න වගු දෙකක්. ඔයාලට පල්ලෙහෙන් පේනවා ඇති වගු දෙකක්. වගු දෙකක් තියෙනවා. එක වගුවක් අපි ගන්නකො සිසුන් වගු ස්ටුඩන්ට් ටේබල් එක. අනික සබ්ජෙක්ට් ටේබල් එක. එකක් ස්ටුඩන්ට් ටේබල් එක අනික මේ මොකද්ද සබ්ජෙක්ට් ටේබල් එක. එකක් ස්ටුඩන්ට් ටේබල් එක අනික සබ්ජෙක්ට් ටේබල් එක. දැන් ඔය වගු දෙක ගත්තාම දැන් ওই වගු දෙක අතර අපි සම්බන්ධතාවයක් ඇති කරන්න යන්නේ. වගු දෙක අතර සම්බන්ධතාවය. කියන්නේ වගු දෙක තියෙන දත්ත විශ්ලේෂණය කරන්න උනොත් උදාහරණයක් විදිහට මම කිව්වොත් සාමාන්‍ය පෙළ විභාගේ ඒ 9ක් අරගෙන උපරිම ලකුණ ගත්ත ඒ කියන්නේ ඒ 9ක් අරගෙන ඉස්කෝලේට ගෞරවයක් ලබා දුන්න සිසුන් වෙනුවෙන් උපහාර උත්සවයක් තියෙනවා. දැන් අපිට ඕනේ සාමාන්‍ය පෙළ විභාගයට ඒ 9ක් ගත්ත ළමුන්ගේ නිවසේ ලිපිනේ බලන්න. ඒතකොට සාමාන්‍ය පෙළ ප්‍රතිඵල එක වගුවක තියෙනවා. නිවසේ විස්තර තියෙන්නේ වෙන වගුවක. එහෙනම් අපි වගු දෙක අතර සම්බන්ධතාවයක් අපි කියනවා රිලේෂන්ෂිප් එකක් ඇති කරගෙන තිබ්බොත් තමයි සාමාන්‍ය පෙළ ඒ 9ක් ගත්ත ළමයාගේ ගෙදර ඇඩ්‍රස් එක හොයාගන්න පුළුවන් වෙන්නේ. අන්න එහෙනම් වගු අතර සම්බන්ධතාවයක් ඇති කරන්න ඕනේ. රිලේෂන්ෂිප් ඇති කරන්න ඕනේ. එහෙම රිලේෂන්ෂිප් ඇති කරන්න නම් මේ වගුවේ තියෙන යම් යම් ෆීල්ඩ් යම් යම් ක්ෂේත්‍ර පාවිච්චි කරලා ඒ වගු සම්බන්ධ කරන්න ඕන එකට. දැන් අපි යන්නේ එහෙම වගු දෙකක් සම්බන්ධ කරලා. දැන් බලන්නකෝ මම කිව්වොත් සිසුන් වගුව කියන එකයි විෂය සබ්ජෙක්ට් ටේබල් එකයි දෙක එකට සම්බන්ධ කරන්න දැන් මම මේ යන්නේ. ස්ටුඩන්ට් ටේබල් එකයි සබ්ජෙක්ට් ටේබල් එකයි එකට සම්බන්ධ කරන්න මම යන්නේ. එතකොට ඔයාලට පේනවා ඇති මේකේ ප්‍රාථමික යතුරු යටින් ඉර යනවා. දැන් මේ වගුවේ ලියාපදිංචි අංකය තමයි ප්‍රාථමික යතුරු. මේ වගුවේ විභාග අංකය තමයි ප්‍රාථමික යතුරු. ඔයාලට පේනවා ඇති. හරි. දැන් එහෙනම් මේ වගුවේ ලියාපදිංචි අංකයයි මේ වගුවේ විභාග අංකයයි සම්බන්ධ කරලා හරියන්නේ නැහැ නේ. මේ දෙන්නගේ තියෙන වෙනස් දත්ත නෙමෙයි. මෙතන තියෙන්නේ 100 100 වගේ ඒවා. මෙතන තියෙන්නේ මේ ලොකු ඉලක්කම්. එහෙනම් මේ ප්‍රාථමික යතුරු දෙක සම්බන්ධ කරලා මේ වගු දෙක අතර සම්බන්ධතාවයක් ඇති කරන්න බෑ. ප්‍රාථමික යතුරු දෙක සම්බන්ධ කරලා මේ වගු දෙක අතර සම්බන්ධයක් ඇති කරන්න බෑ. එහෙනම් එතකොට අපි බලන්න ඕනේ එකක හරි ප්‍රාථමික යතුරක් පාවිච්චි කරලා එක වගුවක හරි ප්‍රාථමික යතුරක් පාවිච්චි කරලා අනිත් වගුව සම්බන්ධ කරගන්න පුළුවන්. අනිවාර්යෙන්ම මතක තියාගන්න එක වගුවක හරි ප්‍රයිමරි කී ෆීල්ඩ් එකක් පාවිච්චි කරන්න ඕනේ. දැන් බලන්න එන මෙයාගේ විභාග අංකය කියන ෆීල්ඩ් එකේ මේ තියෙන දත්ත මේ වගුවේ කොහෙවත් තියෙනවද නැහැනේ. එහෙනම් මේ ප්‍රාථමික යතුරු පාවිච්චි කරලා මේ වැඩේ කරන්න බෑ. එහෙනම් අනිවාර්යයෙන්ම අපිට මේ ප්‍රාථමික යතුරු තමයි පාවිච්චි කරන්න වෙන්නේ.
අනිවාර්යයෙන්ම අපිට මේ උඩ එකේ තියෙන මෙන්න මේ ප්‍රාථමික යතුරු තමයි පාවිච්චි කරන්න වෙන්නේ. මේ ප්‍රාථමික යතුරු යටතේ තියෙන විස්තර මේ වගේ කොහේ හරි තියෙනවද බලමු. මේ තියෙන්නේ. මෙන්න තියෙනවා. මේන් තියෙනවා. නම වෙනස් වුණාට කමක් නැහැ. මේකේ දීපු නමයි වෙනස් වුණාට කමක් නැහැ. උදාහරණයකට මෙතන ලියාපදිංචි අංකය කියලා දීලා මෙතන ලියාපදිංචි කියලා විතරක් දෙනවා. ප්‍රශ්නයක් නැහැ. නම නෙමෙයි වැදගත් වෙන්න ඕනේ. මේකේ අඩංගු දත්ත වගේ දත්ත මේ ෆීල්ඩ් එකේ තියෙනවද කියලා. එහෙමනම් අපිට මෙන්න මේ දෙක එකින් එකට සම්බන්ධ කරලා දැන් ඔය දෙක හරහා තමයි අපි මේ වගු දෙක සම්බන්ධ කරන්නේ. එහෙනම් මේ වගුවේ ලියාපදිංචි අංකය සමග මේ වගුවේ ලියාපදිංචි අංකය කියන ෆීල්ඩ් දෙක අපි සම්බන්ධ කරනවා. රිලේෂන්ෂිප් එකක් හදනවා. එහෙම රිලේෂන්ෂිප් එකක් හැදුවට පස්සේ ඔන්න දැන් මම කියන්නේ ආගන්තුක යතුරු කියන්නේ මොකද්ද කියලා. ආගන්තුක යතුරක් අනිවාර්යයෙන්ම තියෙන්නේ වගු දෙකක් සම්බන්ධ කරපුවාම විතරමයි. තනි වගුවක කවමදාවත් ආගන්තුක යතුරක් නැහැ. තනි වගුවකට ආගන්තුක යතුරු තියෙන්න බෑ. ආගන්තුක යතුරක් තියෙන්න නම් අනිවාර්යයෙන්ම වගු දෙකක් එකිනෙක හා සම්බන්ධ වෙලා තියෙන්න ඕන. දැන් එන මේ දෙන සම්බන්ධ වුණානේ. දැන් මෙහෙමයි අපි ආගන්තුක යතුරු කියන එක කියන්නේ. එක් වගුවක ප්‍රාථමික කියන්නේ වගු දෙකක් එකිනෙක හා සම්බන්ධ වූ විට වගු දෙකක් එකිනෙක හා සම්බන්ධ වූ විට එක් වගුවක ප්‍රාථමික යතුර සමග සම්බන්ධ වන අනෙත් වගුවේ ඕනෑම ක්ෂේත්‍රයක් ආගන්තුක යතුර නම් වේ. අයිත් මං කියන්න හොඳට අහගන්න. වගු දෙකක් සම්බන්ධ කිරීමේදී එක් වගුවක ප්‍රාථමික යතුර සමග අනෙත් වගුවේ ඕනෑම ක්ෂේත්‍රයක් සම්බන්ධ වේ නම් එම ක්ෂේත්‍රය ආගන්තුක යතුර නම් වේ. අයිත් කියන්න. පටල ගන්න එපා. වගු දෙකක් සම්බන්ධ කිරීමේදී එක් වගුවක ප්‍රාථමික යතුරු ක්ෂේත්‍රය සමග සම්බන්ධ වන අනෙත් වගුවේ ඕනෑම ක්ෂේත්‍රයක් ඒක ප්‍රාථමික යතුර වුණත් එකයි අපිට නොවුණත් එකයි. ඕනෑම ක්ෂේත්‍රයක් අපි කියනවා ආගන්තුක යතුර කියලා. ආගන්තුක යතුර. එතකොට ඔයා ප්‍රාථමික යතුරක් වුණත් ආගන්තුක යතුරක් වුණත් නම් කරද්දී වගුවේ නමත් එක කියන්න ඕනේ. දැන් නතු මේක නිකම්ම ලියාපදිංචි අංකය කියලා ලිව්වොත් කාටද හිතෙන්න පුළුවන් මේකේ ලියාපදිංචි අංකෙත් දන්නේ නැහැ කියලා. මේකේ ලියාපදිංචි අංකය ආගන්තුක යතුරක් නෙවෙයි. ඇයි මගේ කියපු අර්ථ දැක්වීම අනුව එක් වගුවක ප්‍රාථමික යතුරු සමග සම්බන්ධ වන අනෙක් වගුවේ ඕනෑම ක්ෂේත්‍රයක්නේ. එහෙනම් මෙයා ප්‍රාථමික යතුරක් නෙවෙයිනේ. එහෙනම් මෙයා තමයි ප්‍රාථමික යතුර. ප්‍රාථමික යතුර එක්ක සම්බන්ධ වන අනිත් වගුවේ තියෙන ක්ෂේත්‍රයට තමයි අපි කියන්නේ ආගන්තුක යතුරු කියලා. එහෙනම් ඔයාට මේ වගු දෙක දීලා ඔයාගෙන් අහුවොත් එහෙම මොකද්ද මේකේ ආගන්තුක යතුරු කියලා ඔයා ලියන්න ඕනේ. විෂය වගුවේ ලියාපදිංචි අංකය කියන ක්ෂේත්‍රය. විෂය වගුවේ ලියාපදිංචි අංකය කියලා ලියන්න ඕනේ. ප්‍රාථමික යතුරුවත් එහෙම තමයි. ප්‍රාථමික යතුරු හැවුවොත් වගුවේ නමත් එක්ක තමයි තියෙන්නේ. මාකින්ස් ස්කීම් එකේ අනිවාර්යයෙන්ම තියෙනවා වගුවේ නම සටහන් කරනොම තියන් එකදු ලකුණක්වත් දෙන්න එපා කියලා. හරි. එහෙනම් ඔයා දන්නවා දැන් ආගන්තුක යතුරු කියන්නේ මොකද්ද? ප්‍රාථමික යතුරු කියන්නේ මොකද්ද කියලා. මම තව චූට්ටක් එහාට කියන්න. තව චුට්ටක් එහාට කියන්න. හිතන්නකෝ මෙන්න මෙහෙම අවස්ථාවක් වුණා. කොහොම අවස්ථාවක්ද? ඔයාට වගු දෙකක් ආවා. වගු දෙකක් ආවා. මෙන්න එක වගුවක්. මෙන්න තව වගුවක්. මේ වගුව මං ලියනවා පුද්ගලික දත්ත වගුව. පුද්ගලික දත්ත කියන වගුව. මේක ක්‍රීඩා දත්ත වගුව. හරිද? මේ පුද්ගලික දත්ත වගුවේ මෙයාලගේ විස්තර තියෙනවා. පුද්ගලික දත්ත වගුවේ විස්තර තියෙනවා. ඇතුළත් වීමේ අංකය, නම, උපන් දිනය, පියාගේ නම ඔහොම තියෙනවා. ක්‍රීඩා දත්ත වගුව ගත්තාම ඒකෙත් තියෙනවා ඇතුළත් වීමේ අංකය, මෙයාගේ ක්‍රීඩාව, ඊට පස්සේ ඇතුළත් වීමේ අංකයයි ක්‍රීඩාවයි නිවාසයයි. ඒ මොකක්ද මොකද හවුස් මීට් වගේ කියලා හිතන්නකෝ. ඇතුළත් වීමේ අංකයයි ක්‍රීඩාවයි නිවාසයයි. දැන් මේ වගුව ගත්තාම
ඔයාලට පේනවා මේවා උඩ එක වගුවක් ගත්තාම මේකේ ප්‍රයිමරි කී ප්‍රාථමික අතුරු මෙයානේ. අතුරත් වීමේ අංකය තමයි මෙයා. මෙයා ගත්තත් මෙයාගෙත් මෙයානේ. ඇයි? මේක අපි හිතමු මේ එක ක්‍රීඩාවක් විතරයි එක ළමෙක් කරන්නේ. එක ක්‍රීඩාවක් විතරයි එක ළමෙක් කරන්නේ. දැන් ක්‍රීඩා ගොඩක් කරොත් මේ අතුරත් වීමේ අංකය ඩුප්ලිකේට් වෙනවා. අපි හිතනවා එහෙම කරන්නේ නැහැ. මේ ඉස්කෝලේ එක ළමයාට එක ක්‍රීඩාවයි කරන්න දෙන්නේ. එහෙනම් අතුරත් වීමේ අංකය කියන එක එක සැරේ එදිලා තියෙනවා. ඩුප්ලිකේට් නැහැ. මේකෙත් අතුරත් වීමේ අංකය එක සැරේ ඩුප්ලිකේට් නැහැ. එහෙනම් අපි මේ දෙක අතර සම්බන්ධතාවයක් ඇති කරන්නේ. මේ දෙක අතර සම්බන්ධතාවයක් ඇති කරන්නේ මේකේ අතුරත් වීමේ අංකයයි මේකේ අතුරත් වීමේ අංකයයි දෙක අතර රිලේෂන්ෂිප් එකක් හදලා. දැන් ඔන්න අර්ථ දැක්වීමට ගියපුවාම පොඩි ප්‍රශ්නයක් එනවා. මොකද්ද මගේ අර්ථ දැක්වීම? ආගන්තුකයේ අතුරු කියන එකේ අර්ථ දැක්වීම තමයි එක් වගුවක ප්‍රාථමික අතුරු ක්ෂේත්‍රයේ සමග සම්බන්ධ වන අනෙක් වගුවේ ඕනෑම ක්ෂේත්‍රයක් ආගන්තුකයේ අතුරක් නම් වේ. එහෙනම් මේ වගුවේ මෙන්න මේ ප්‍රාථමික අතුරු සමග සම්බන්ධ වන මේ වගුවේ මේක ඇවිල්ලා ෆොරින් කී එකක්. ෆොරින් කී එකක්. හරිනේ. මේ වගුවේ ප්‍රාථමික අතුරත් එක්ක සම්බන්ධ වන මේ වගුවේ ඕනෑම ක්ෂේත්‍රයක්. ඒක ප්‍රාථමික අතුරු උනත් එක නැත්නම් ඕනෑම ක්ෂේත්‍රයක් ඉන්න මෙයා ඇවිල්ලා ෆොරින් කියා. ඒකේ අනිත් පැත්ත බැලුවොත් මේ වගුවේ ප්‍රාථමික යතුරු ක්ෂේත්‍රය වන මේකත් එක්ක සම්බන්ධ වන මේ වගුවේ තියෙන මේකත් ඇවිල්ලා මේ වගුවේ ප්‍රාථමික යතුරු සමග සම්බන්ධ වන අනෙත් වගුවේ ඕනෑම ක්ෂේත්‍රයක්. එහෙනම් මෙයාත් ඇවිල්ලා ෆොරින් කී එකක්. මෙයාත් ඇවිල්ලා ෆොරින් කී එකක්. එහෙනම් බලන්න මේ දෙන්නම එතකොට ප්‍රාථමික යතුරු ඒ කියන්නේ ප්‍රයිමරි කී මේ දෙන්නම ආගන්තුක යතුරු. එහෙනම් ඔයන්න මතක තියාගන්න වගු දෙකේම ප්‍රාථමික යතුරු එක හා සම්බන්ධ වනවා නම් ප්‍රාථමික යතුරු දෙකක්ම සම්බන්ධ වෙනවා නම් අනිවාර්යයෙන්ම මේ දෙන්නම ආගන්තුක යතුරු බවටත් පත් වෙනවා. ප්‍රයිමරි කී දෙකක්ම සම්බන්ධ වෙනවා නම් ඒ දෙන්නම ෆොරින් කී බවටත් පත් වෙනවා. ඒක සාමාන්‍යයෙන් ප්‍රැක්ටිකලි ඒක වෙන්න ඕනේ නැහැ. ඇයි? ඔයා හිතන්නකෝ මේකත් අතුරත් වීමේ අංකය ප්‍රාථමික නම් මේකෙත් අතුරත් වීමේ අංකය ප්‍රාථමික නම් ඒ කියන්නේ මේකෙත් එක රෙකෝඩ් එකක් එකපාරයි එදිලා තියෙන්නේ මේකෙත් එක රෙකෝඩ් එකක් එකපාරයි එහෙනම් ඉතින් මේ ටිකත් ගියලා මේකම දැම්ම නම් ඉවරනේ මෙතනටම ක්‍රීඩාව කියලා දාලා මෙතනටම නිවාසය කියලා දැම්ම නම් ඉවරයි මොකද එක ළමයෙකුට එක නිවාසය එක ක්‍රීඩාවයි අයි මම අපි කිව්වේ එහෙමනේ එක ළමයට එක ක්‍රීඩාවක් කරන් දෙන්නේ එහෙනම් එහෙම අවස්ථාවක් ප්‍රැක්ටිකලි යොදා ගන්න අවශ්‍ය නැහැ ඇයි එහෙම වුණොත් මේ අනිත් වගුවේ තියෙන දත්ත ටිකත් මේක ඇතුළටම දාන්න පුළුවන්. ඒ කියන්නේ ප්‍රාථමික යතුරු දෙයක් එකට සම්බන්ධ වෙනවා නම් ඒ අවස්ථාවේ වගු දෙයක් අවශ්‍ය වෙන්නේ නැහැ අපිට. ඒ දත්ත ටිකත් මේකරම දාගන්න පුළුවන් වෙන්න පුළුවන්. එහෙම දාගන්න පුළුවන්. හරි. ඉතින් ඒක මම කිව්වේ හදිස්සියවත් නැත්තම් දෙකේම ප්‍රාථමික යතුරු උනොත් එහෙම ඔයාලට ප්‍රශ්නයක් කරනවා දැන් මම මොකද්ද මේකෙන් තෝරන්න කියලා. ප්‍රශ්නයක් නැහැ. ඔයාලට තෝරන්න තියෙන්නේ දෙකම ප්‍රාථමික යතුරු නම් දෙකම ආගන්තුක යතුරු බවට පත් වෙනවා. හරි. එහෙනම් ඒක ඔන්න ඔළුවේ පොඩ්ඩක් තියාගන්න. දෙකම ප්‍රාථමික යතුරු නම් දෙකම ආගන්තුක යතුරු වෙනවා. හැබැයි එක වගුවක හරි ප්‍රාථමික යතුරක් එක්ක තමයි සම්බන්ධ කරන්න ඕනේ. ප්‍රාථමික යතුරක් තිබ්බේ නැත්නම් අර මං කිව්වේ අපි කොම්පොසිට් එහෙම නැත්නම් සංයුක්ත යතුරු හදන්නෙම කොහොම හරි ප්‍රාථමික යතුරු වගුවකට දාගන්න ඕනේ. නැත්නම් ওই සම්බන්ධ කිරීම කියන එක කරගන්න බැරුව යනවා. සම්බන්ධ කිරීම කියන එක කරගන්න බැරි වුණොත් වගු නිකන් අපි කියන්නේ අනාථ වෙච්ච වගු. එයාලගේ කිසිම සම්බන්ධයක් නැහැ අනිත් එක්ක. එතකොට එයාලව අපේ විශ්ලේෂණ කටයුතු අපි මේ ඩේටාබේස් එකක් හදන්න දත්ත විශ්ලේෂණය කරන්නනේ. ඒ විශ්ලේෂණය කර ගැනීමේ හැකියාවක් අපිට නැතු යනවා. විශ්ලේෂණය කර ගැනීමේ හැකියාවක් අපිට නැතු යනවා. හොඳයි. හරි. අපි දැන් තව චුට්ටකින් අපි ප්‍රැක්ටිකල් කොටස් වලට එන්න කලින් තවත් මේ චූටි දේවල් වලට විභාගෙට වැදගත් වෙන තවත් චූටි දේවල් කීපයක් විභාගෙට හැමදාම අහලා තියෙනවා. තවත් චූටි දේවල් දෙකක් ගැන මම කතා කරනවා. එකක් තමයි මේ දත්ත සමුදායක ඩේටාබේස් එකක ඔහොම වගු කිහිපයක් තියෙලු. ඔයාට ඇති වෙන්න පුළුවන් දෝෂ කිහිපයක් තියෙනවා. ඩේටාබේස් එකක් තියෙද්දි ඇති වෙන්න පුළුවන් දෝෂ කිහිපයක් තියෙනවා. දෝෂ දෙකක් තියෙනවා. අපිට විභාගයට හැමදාම අහන්නේ ඔය දෙකෙන් එකක්. ඔයාගෙන් ඇහුවොත් එimhe ඕන වගුවක් දීලා. ඉහත වගුවේ එහෙම නැත්නම් ඉහත වගු දෙකේ දත්ත ඇතුළත් කිරීම හේතුවෙන් ඇති වී ඇති දෝෂය කුමක්ද කියලා. අනිවාර්යෙන්ම ඒකට උත්තරේ එක්කෝ දත්ත අනුපිටපත් වීම එක්කෝ දත්ත සමරික්තතාවය. සිංහලෙන් ටිකක් බරණම් අනුපිටපත් වීම කියන්නේ data duplicating. duplicating ගොන් දන්න ඕන කෙනෙක් නේ. සමරික්තතාවය කියලා කියන්නේ data redundancy. එහෙනම් ගැටලු දෙකයි තියෙන්නේ. වෙන මොකුත් ගැටලු නැහැ. දෙකයි තියෙන්නේ. එක්කෝ දත්ත අනුපිටපත් වීම එක්කෝ දත්ත සමරික්තතාවය.
එක්ක දත්ත අනුපිටපත් වීම එක්ක සමරිතතාවය. ඔය දෙකේම කියවෙන ඩුප්ලිකේටින් කතාවක් තමයි. අපි චුට්ටක් බලමු මොකක්ද කියලා පැහැදිලි කරගන්න. මම ඒක පැහැදිලි කරගන්න අපි අංකෝ මේ වගුර බලමු. ඔය වගු බලමු. නෑ මම ඒ වගු නෙවෙයි. මම ඕකට අඳින්නම් පොඩි වෙන වගුවක්. මේකට ගිහිල්ලා අපි යන් මම වට වගුවක් අඳලා පෙන්නන්නම් වඩා පැහැදිලි වෙන්න. හරි. මේ ගමුකෝ. දැන් හිතන්නකෝ ඔන්න වගුවක් තියෙනවා. එතකොට මේ වගුවේ මෙන්න මේ වගේ දත්ත තියෙනවා. අතුරත් වීමේ අංකය, නම, උපන්දිනය, ලිපිනය, පියාගේ නම, අර අපි කිව්වා වගේ මෙයා කරන ක්‍රීඩාව මෙයා ඔහොම තියෙනවා. ඊට පස්සේ ඔයගොල්ලෝ තියෙනවා. හරි ක්‍රීඩාව තියෙනවා. දැන් මේ ඉස්කෝලේ තහනමක් නැහැ මේ ළමයින්ට එක ක්‍රීඩාවකට වඩා කරන්න. දැන් හිතමු අතුරත් වීමේ අංකය S.1 9 මොකක් කර නමක්, උපන්දිනයක් තියෙනවා, ලිපිනයක් තියෙනවා, පියාගේ නමක් තියෙනවා, ක්‍රීඩාව ක්‍රිකට්. ඒ ළමයාම S.1 කියන ළමයා නම, උපන්දිනය, ලිපිනය, පියාගේ නම එයා එල්ලෙත් කරනවා. තව ඉන්නවා S.2 කියලා ළමයෙක්. එයාගේ නම, ලිපිනය, මෙයාත් ක්‍රිකට් කරනවා. ඊට පස්සේ S.2 කියන ළමයාම තව වොලිබෝල් කරනවා. ඔය වගේ කරනවා. දැන් බලන්නකො මේ වගුව දිහා. මේ වගුවේ S.1 කියන ළමයා ක්‍රිකට් ක්‍රීඩාවයි එල්ලි ක්‍රීඩාවයි කරන හින්දා. එයා ක්‍රිකට් ක්‍රීඩාවයි එල්ලි ක්‍රීඩාවයි කරන හින්දා. ඒ අවස්ථා දෙකටම බොරුවට එයාගේ උපන්දිනය, ලිපිනය, පියාගේ නම කියන දත්ත ටික. ඒ කියන්නේ මේ මෙන්න මේ යට තියෙන මේ තැන් දෙකේම උපන්දිනය ලියවෙලා, මේ තැන් දෙකේම ලිපිනය ලියවෙලා, මේ තැන් දෙකේම පියාගේ නම ලියලා. නම නම් පැත්තකින් හරි නම විතරක් කියලා කියමුකෝ. නමත් ලියලා තියෙනවා. එතකොට ඒ එකම දත්තය එකම වගුවේ ආයෙත් නිකන් තේරුමක් නැහැනේ. එකම නමම මේ ලියවෙන්නේ, එකම උපන්දිනේම ලියවෙන්නේ, එකම ලිපිනේම ලියවෙන්නේ, එකම පියාගේ නම මේ ලියවෙන්නේ. තව මේ ළමයා ක්‍රීඩා පහක් කරොත් මේ පියාගේ නම 5 පාරක් ලියවෙනවා. මේ ලිපිනේ 5 පාරක් ලියවෙනවා. මේ උපන්දිනේ 5 පාරක් ලියවෙනවා. ඉතින් කමක් නැහැ නේද හිතෙන්න පුළුවන්. කමක් නැහැ නෙවෙයි. දත්ත අපත යනවා. මේ අපත යන්නේ අපේ හાર્ඩ් ඩිස්ක් එකේ. එහෙම නැත්නම් අපේ දත්ත ගබඩා කරන් තියෙන මේ මොනවා හරි ඩිවයිස් එකේ ඉඩ තමයි අපත යන්නේ. ඒ කියන්නේ දත්ත පාදකයේ දත්ත අපතේ නිකන් අනවශ්‍ය විදිහට වැය වෙනවා. ඒක ඉතින් ඉඩ ප්‍රමාණය. අන්න. එහෙනම් ඔන්න අපි මෙතනදී එක දෝෂයක් හඳුනා ගන්නවා. මොකද්ද? එකම දත්තය එකම වගුවේ නැවත නැවත යෙදීම. එකම දත්තය එකම වගුවේ නැවත නැවත යෙදීම. ඒකට අපි කියනවා දත්ත අනුපිටපත් වීම කියලා. දත්ත අනුපිටපත් වීම කියලා කියනවා. data duplication කියලා කියනවා. data duplication කියලා කියනවා. හරි. දැන් මේ ප්‍රශ්නේ ආවා. හරි. මේ ප්‍රශ්නේ ආවට පස්සේ මේ ප්‍රශ්නේ නවත්තන්න මොකද කරන්නේ? මේ ක්‍රීඩාව මෙතනින් අයින් කරනවා. ක්‍රීඩාව මෙතනින් අයින් කරලා දානවා වෙනම ක්‍රීඩා වගුවක්. වෙනම ක්‍රීඩා වගුවක් දානවා. දැන් මේ ප්‍රශ්නේ උනානේ එකම වගුවේ තිබ්බොන්නේ ප්‍රශ්නේ. හරි. එකම වගුවේ තිබ්බොන්නේ ප්‍රශ්නේ කියලා අපි දානවා වෙන වගුවකට. මේක දානවා වෙන වගුවකට. වෙන වගුවකට දාලා දැන් අපි ඔන්න වෙන වගුව අඳිනවා. ඒ වගුවෙත් කවුරුහරි මේ කරපෙකන ඒකෙත් දානවා ඇතුළත් වීමේ අංකය, නම, උපන්දිනය, ක්‍රීඩාව. උපන්දිනේ ක්‍රීඩාව. දැන් මොකද වෙන්නේ? දැන් වගු දෙක තියෙන ප්‍රශ්නයක් නැහැ. වගු දෙක තියෙන. හැබැයි වගු දෙකේ ඇතුළත් වීමේ අංකය S.1 නම මෙහෙම, උපන්දිනේ මෙහෙම, ක්‍රීඩාව ක්‍රිකට්. S.2 නම, උපන්දිනය එල්ලේ. දැන් ඔයාලට පේනවා ඇති මේ අවස්ථාවට ආවත් මේකෙදි එකම වගුවේ දැන් කිසිම මේවක් නැහැ. දැන් මේ වගුව ගත්තොත් එහෙම හරි අපි ගන්නකෝ මේ මෙතන හරි මේ වගුව ගත්තොත් මෙතන දැන් ඩුප්ලිකේට් නැහැනේ. එතන මේ S.1 දෙපාරක් දෙන්න ඕනේ නැහැ. ඇයි S.1 දෙපාරක් දෙන්න ඕනේ නැහැ? මොකද S.1 දැන් මේ ක්‍රිකට්
කරනවා නම් ඒක වෙනම මේ 15 වගුඩ් යන්නේ. එතකොට මේකේ දැන් ඩුප්ලිකේටින් නැහැ. මෙතනින් මේ ක්‍රිකට් ක්‍රීඩාව අයින් වුණාට පස්සේ මෙයාගේ තියෙන්නේ පුද්ගලික විස්තර ටිකනේ. පුද්ගලික විස්තර ටික එකපාරනේ දෙන්නේ. ඒ කියන්නේ එක ළමෙන් ගත්තාම නම උපන්දිනේ ලිපිනේ පියාගේ නම එකපාරක් ඉඳලා ඒකේ ඉඳලා තියෙන එකපාරයි. ඒකේ ගැටලුවක් නැහැ. හැබැයි මේ වගුවයි වගු දෙකම සලකපුවම අන්න මේකෙත් නම යෙදිලා තියෙනවා මේකෙත් නම යෙදිලා තියෙනවා මේකෙත් උපන්දිනේ යෙදිලා තියෙනවා මේකෙත් උපන්දිනේ මේ දෙක හරි මෙතන ක්‍රිකට් එකේ ඉතින් දෙපේ හැබැයි ඔයාලට පේනවා ඇති දැන් එකම වගුවේ එකම දත්තේ ආයි යෙදිලා නැහැ එකම වගුවේ එකම දත්තේ ආයි යෙදිලා නැහැ ඒ කියන්නේ දත්ත අනුපිටපත් වීම අපිට දකින්න හම්බ වෙන්නේ නැහැ හැබැයි ඔයාලට පේනවා එක මේ වගු කිහිපයක එකම දත්තේ ආයි යෙදිලා වගු කිහිපයක එකම දත්තේ ආයි යෙදිලා අන්න දෙවෙනි දෝෂය මොකද්ද දෙවෙනි දෝෂය වගු කිහිපයක එකම දත්තේ නැවත යෙදෙනවා නම් ඒකට අපි කියනවා දත්ත සමරික්තතාවය කියලා. ඕක පටල ගන්න දෙයක් නැහැ. සමරික්තතාවය. ඒකට කියනවා data redundancy කියලා. හරි. එහෙනම් එකම වගුවේ එකම දත්තේ නැවත යෙදෙනවා නම් ඒකට අපි කියනවා දත්ත අනුපිටපත් වීම කියලා. එකම දත්තය නැවත වගු කිහිපයක යෙදෙනවා නම් කියනවා දත්ත සමරික්තතාවය කියලා. මතකයි නේද? ඒ කියන්නේ ඒක පටල ගන්න එපා. දෙකම කියන්නේ දත්ත නැවත යෙදීමක් තමයි. දත්ත අනුපිටපත් වීම කියන්නේ මොකද්ද? එකම වගුවේ එකම දත්තය නැවත යෙදීම. හරිද? ඒකට කියනවා දත්ත අනුපිටපත් වීම. එතකොට දත්ත සමරික්තතාවය කියන්නේ වගු කිහිපයක එකම දත්තය නැවත යෙදීම. එහෙනම් දැන් මේක ඔයාලට හොයාගන්න හරි ලේසි. තනි වගුවක් දීලා ඔයාගෙන් ඇහුවොත් මේකේ තියෙන දෝෂය මොකද්ද? අනිවාර්යයෙන්ම දත්ත අනුපිටපත් වීම තමයි. තනි වගුවක් දුන්නාම ඔයා කොහොමද දන්නේ අනික මොනවද දිලාද කියලා? එහෙනම් අනිවාර්යයෙන්ම අනුපිටපත් වීම තමයි. වගු කිහිපයක් දුන්නොත් ඔයා සැලකිලිමත් වෙන්න. වගු කිහිපයක් දුන්නා කියලා ලියන්න එපා එකපාරටම සමරික්තාවය කියලා. වගු කිහිපයක් දුන්නොත් ඔයාත් බලන්න ඕනේ. ඒ වගු දෙකේ සමහරට වෙනම එකම දත්තේ ඉදලා දන්නෙත් නැහැ. එහෙම වුණොත් දත්ත අනුපිටපත් වීමනේ. කියන්නේ එක වගුවකත් එකම දත්ත ටික තියෙනවා අනෙත් වගුවේ වෙන දත්ත ටිකක් හැබැයි ආයි ඉදිරි. එහෙම වුණොත් ඒ තියෙන්නේ දත්ත අනුපිටපත් වීම. ඔයා බලන්න වගු දෙකේම සමාන ක්ෂේත්‍ර තියෙනවද කියලා. එක ක්ෂේත්‍රයක් හරි තියෙන්න ඕනේ. ඇයි? ආගන්තුක යතුරු ක්ෂේත්‍රය නේද? දැන් වගු දෙකක් ගත්තා කියලා එක ක්ෂේත්‍රයක් තිබ්බා කියලා දැන් උදාහරණයක් විදිහට මේ දෙකෙත් තියෙනවා. මේ ගත්ත දෙකේ මේ දෙන්නගෙත් එකක් සමානයි. ඇයි? ඔයාලා කියන්නේ මෙතනත් ලියාපදිංචි අංකය තියෙනවා මෙතනත් ලියාපදිංචි අංකය තියෙනවා එකම දත්තේ නැවත වගු දෙක ඇදලා මේක නෑ මේක තියෙන්න තු බෑනේ. එකක් තියෙන්න ඕනේ. ඒක සමරික්තතාවය නෙවෙයි. එහෙම වුණොත් වගු දෙක සම්බන්ධ කරන්න ඉන්නේ නේ. ඒ කියන්නේ නැවත එදෙනවා කියන්නේ මේ ක්ෂේත්‍ර කිහිපයක්. එකම වගු කිහිපයක එකම දත්තය නැවත එදෙනවා කියන්නේ එකක් විතරක් එදුනොත් අපි එකට කියන්නේ දත්ත සමරික්තතාවය කියන්නේ. එකක් අනිවාර්යයෙන් මේ දෙන්න ඕනේ. කියන්නේ අනවශ්‍ය විදිහට කීපයක් එදෙනවා නම් විශේෂයෙන්ම ඔය ලොකු ඒවා නම උපන්දිනේ ලිපිනේ පියාගේ නම මවගේ නම ඔය වගේ ආයි එදෙනවා නම් ඒකට අපි කියනවා දත්ත සමරික්තතාවය. ඉතින් පාඩම් කරගන්න දෙයක් නෑ මතක තියාගන්න මෙහෙමයි එකම දත්තේ එකම වගුවේ එදෙනවා නම් දත්ත අනුපිටපත් වීම එකම දත්තේ වගු කිහිපයක එදෙනවා නම් දත්ත සමරික්තතාවය. හරි. ඉතින් ඔය තියරි ටික හින්දායි මම ඔහොම කරගෙන යන්නේ. එතකොට ඔයාලට ඔය තියරි ටික ඕන වෙනවා විභාගෙට අනිවාර්යයෙන්ම. ඔය කිව්ව ප්‍රාථමික අතුරු අපිට නම් කරන්න එනවා. ආගන්තුක අතුරු අපිට නම් කරන්න එනවා. ඔය කීයක් තියෙනවද කියලා අහනවා. මේකේ මොනවද කියලා අහනවා. මේකේ තියෙන ගැටලු මොනවද කියලා අහනවා. අතුරු එහෙම නැත්නම් මැනුවල් සහ ඉලෙක්ට්‍රොනික තත්ත්ව සමුදායවල තියෙන වාසිය අවාසිය අහනවා. ඔය වගේ විභාගෙට අහනවා. සරි. ඊට පස්සේ දැන් අපි යනවා DBMS එකට. දත්ත සමුදාය කළමනාකරණ මෘදුකාංග. දැන් මෙච්චරලා අපි කතා කර හිටියේ දත්ත සමුදාය ගැනනේ. ඩේටාබේස් ගැනනේ. දැන් අපි යන්නේ මේ ඩේටාබේස් එකක් මැනේජ් කරන්න. දත්ත සමුදායක් කළමනාකරණය කරන්න තියෙන මෘදුකාංග තියෙනවා.
ඒ වගේ එකක් තමයි අපි මේ අද කතා කරන ඇක්සස් කියන්නේ. Microsoft සමාගමේ ඇක්සස් කියලා කියන්නේ මේ ඩේටාබේස් එකක් මැනේජ් කරන්න හදපු software එකක්. ඩේටාබේස් මැනේජ්මන්ට් software එකක්. හරි. එහෙනම් දැන් අපි දන්නවනේ ඩේටාබේස් එක තියෙන්නේ දත්ත එකතු වෙලා වගු. ඇත්තටම වගු විතරක්ම නෙවෙයි. මේ DBMS එකට දත්ත සමුදාය කළමනාකරන මෘදුකාංගයකට ආපුවාම ඒකේ වගු විතරක් නෙවෙයි තියෙන්නේ. මතක තියාගන්න. ඕකත් විභාගයට අහනවා. මේ කතා කරන හැම ඒවාම විභාගයට අහනවා. ඕනම database management system එකකට එහෙම නැත්නම් database management software එකකට ප්‍රධාන කෑලි හතරක් තියෙනවා. තව කොටස් තියෙන්න පුළුවන්. ප්‍රධාන ඒවා අනිවාර්යයෙන්ම හතරක් තියෙනවා. එකක් තමයි අනිවාර්යෙන්ම වගු තියෙන්න ඕනේ. ඒක වගු නැති database නෑ. DBMS එකක් කවුරු හරි කියනවනම් අපේ DBMS එකක් තියෙනවා ඒකේ වගු නෑ. එහෙනම් ඒක database management system එකක් නෙවෙයි. අනිවාර්යයෙන්ම වගු. මෙයා තියෙන්නම ඕනේ. දෙවෙනි එක. තව જાතියක් තියෙනවා ෆෝම් කියලා. අපි කියනවා සිංහලෙන් ආකෘති කියලා කියනවා. ඉංග්‍රීසියෙන් කියනවා ෆෝම්. වගු නම් අපි දන්නවනේ ටේබල්. මේ ෆෝම් කියන ඒවා තියෙන්න පුළුවන්. අනිවාර්ය නෑ. මෙයා විතරයි අනිවාර්ය. ෆෝම්. තුන්වෙනි එක්කෙනා තව જાතියක් තියෙනවා query. එහෙම නැත්නම් මේක මේ සිංහල එකේ පොඩි මාරු වීමක් වෙනවා තියෙනවා. මේ මෙතන විමසුම් report කියන එකට එන්න ඕනේ වාර්තා කියලා. query කියලා මෙතන තියෙන එකට එන්න ඕනේ මෙතනට එන්න ඕනේ විමසුම් කියලා. මෙතනට එන්න ඕනේ වාර්තා කියලා. ඒක සිංහල වචනේ මාරු වෙලා තියෙනවා. එතකොට තුන්වෙනි එක තමයි වාර්තා. විමසුම්. විමසුම් කියන ඒවට ඉංග්‍රීසියෙන් කියන query. දැන් මේ ඉංග්‍රීසි වචන තමයි අපි පාවිච්චි කරන්නේ. අපි දන්නේ මේ මොකද මේ access වල මේ විමසුම් කියලා જાතියක් නැහැ නේ. query කියලා જાතියක් තියෙනවා. හරි. හතරවෙනි එක තමයි වාර්තා. වාර්තා කියන්නේ report. තර මේක ඇවිල්ලා වගු. එතකොට මේ හතර තේරුමක් තියෙන්න එපා. මේ හතර තියෙන්නේ මොකටද කියලා තේරුමක් තියෙන්න එපා. ඔන්න ඔයා මෙතනින් ලියා ගන්න මේ හතර මොකටද තියෙන්නේ කියලා. මෙතන ඉස්සරහින් ලියා ගන්න මෙතන වගු කියලා ලියන්න, ෆෝම් කියලා ලියා ගන්න, ආකෘති කියලා, විමසුම් කියලා සහ වාර්තා කියලා. මේ වගු කියන ඒවා. එහෙම නැත්නම් ටේබල් කියන ඒවා තියෙන්නේ වගු. එහෙම නැත්නම් ටේබල් කියන ඒවා තියෙන්නේ දත්ත ගබඩා කරන්න. වෙන මොකටද? දත්ත ගබඩා කිරීමට තමයි ටේබල් කියන ඒවා පාවිච්චි කරන්නේ. දත්ත ගබඩා කරන්න. ඊළඟට දෙක කියන්නේ ෆෝම්. ෆෝම් කියන පාවිච්චි කරන්නේ මොකටද දන්නවද? දත්ත ඇතුළු කරන්නයි. දත්ත ඇතුළු කිරීමට නැරඹීමට කියන වැඩ දෙකට. ඇතුළු කරන්නයි බලන්නයි තමයි ෆෝම් කියනවා තියෙන්නේ. ඒ කියන්නේ වගුවකට දත්ත ඇතුළු කරන්නයි වගුවේ තියෙන දත්ත බලන්න. එහෙනම් දැන් අර මම ඔයාලට මුලින්ම පෙන්නපු database එකේ ඔයා ඒ දැක්කේ ෆෝම් එක. ඔයා ටේබල් එකක් දැක්කේ නෑනේ කොහෙද? වගුවක් දැක්කේ නෑනේ. ඔයා ඒ දැක්කේ ෆෝම් එක. හරි. තුන්වෙනි එක විමසුම්. දැන් වගුවක දත්ත ගොඩක් තිබ්බනේ. ඔයාට මතක ඇති අර වගුවේ මම ලියාපදිංචි තැපෑල වෙනම ගත්තා. මම සාමාන්‍ය තැපෑල වෙනම ගත්තා. මම අංශය අනුව වෙනම ගත්තා. මම දිනය අනුව වෙනම ගත්තා. ඒ කියන්නේ දත්ත ගොඩාක් තියෙන තැනකින් අවශ්‍ය දත්ත වෙන් කර ගැනීමට අවශ්‍ය දත්ත වෙන් කර ගැනීමට මම පාවිච්චි කරනවා මේ විමසුම්. එහෙම නැත්නම් query කියන එක. අවශ්‍ය දත්ත වෙන් කර ගන්න මම පාවිච්චි කරනවා විමසුම්. එහෙම නැත්නම් query කියන එක. ඒ ටික වෙන් කරගත්ත එක ඔයා දැක්කනේ මම අර දැම්මා දෛනික තැපෑල් ලේඛනේ ලස්සනට වගුවක් වගේ ගහලා ඒකේ මාතෘකා ටිකක් දාලා අස්සම් කරන තැනක් දාලා රාජ්‍ය ලාංඡනේ දාලා කාර්යාලයේ නම දාලා දිනේ දාලා පොඩි print out එකක් ගන්න පුළුවන් වෙන්න අර වෙන් කරගත්ත දිනේ අනුව වෙන් කරපුවා අංශ අනුව වෙන් කරපුවා ඒ විවිධ වෙන් කරලා ගත්ත දත්ත මම වාර්තාවක් විදිහට පෙන්නුවා මුද්‍රණය කරගත හැකි ආකාරය වාර්තාවක් ලෙස මුද්‍රණය කරගන්න පුළුවන් විදිහට හදාගත්තා. ඒකට අපි කියනවා මේ report එකක්. report එක මොකටද වෙන්නේ? වෙන් කරගත් දත්ත වෙන් කරගත් දත්ත මුද්‍රිත වාර්තා ලෙස ලබා ගැනීමට.
මුද්‍රිත වාර්තා ලෙස ලබා ගැනීමට අපි පාවිච්චි කරනවා මේ රිපෝට් කියන්නේ. එහෙනම් ඔය හතර හොඳට මතක තියාගන්න. තියරි ඔච්චරයි. තියරි තව මේ කියන්නේ ප්‍රැක්ටිකල් වලට ගැලපෙන තියරි තමයි ඊළඟට තියෙන්නේ. ඔය තියරි එක ප්‍රධානයේ ඔන්න ඔය ටික තමයි අහන්නේ. වගු මොනවද? දත්ත කපඩා කරන්න. ෆෝම් මොකටද? දත්ත ඇතුළු කරන්නයි බලන්නයි. ක්වෙරි මොකටද? අර වගුවේ තියෙන දත්ත ටිකෙන් අපිට ඕනේම ටික වෙන් කරගන්න. අවශ්‍ය දත්ත වෙන් කරගන්න. ඒ වෙන් කරගත්ත ඒවා නිකම්ම තිබ්බ කැතයිනේ වගුවක් වගේමනේ. ඒ ටික මුද්‍රණය කරලා පැහැදිලිව වාර්තාවක් විදිහට හදාගන්න. මුද්‍රිත වාර්තාවක් ලෙස ලබා ගන්න අපි රිපෝට් කියනවා පාවිච්චි කරනවා. රිපෝට් කියනවා පාවිච්චි කරනවා. හරි. දැන් එහෙනම් අපි ඔන්න මේ DBMS වලට අදාළ software කීපයක් මේ තියෙන්නේ. අපි කතා කරන්නේ Access. අපි කතා කරන්නේ Access. ඒක Microsoft සමාගමෙන් Office කියන පැකේජ් එකත් එක්ක ඔයාලට ලැබෙන සල්ලි වලට ගන්න ඕන. ඒ කියන්නේ වාණිජ මෘදුකාංගයක්. සල්ලි වලට ගන්න ඕන මෘදුකාංගයක් තමයි මේ Access කියන්නේ. ඉතින් ඊට අමතරව මේ document foundation එකේ base කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ මේකෙන් තව තියෙනවා open office එකේ තියෙනවා base. ඊට අමතරව LibreOffice කියන එකේ base තියෙනවා. ඒ base කියන්නේ ඒක අපි කියනවා free and open source software. free and open source software. ඊට කලින් අපි පරණ වීඩියෝ එකකදී කතා කරලා තියෙනවා operating system ගැන කතා කරද්දී. නිදහස් සහ විවෘත කේත මෘදුකාංග. free and open source software. ඉතින් ඒ FOSS කියලා කියන්නේ එමෙතන free and open source software කියන්නේ මේ જાතියේ නොමිලේ ලබා දෙන මෘදුකාංග කේතෙනුත් එක්ක. හොඳයි. ඊට අමතරව තවත් තියෙනවා Oracle කියලා තියෙනවා. Oracle කියලා තියෙනවා. ඊට අමතරව ඔයාලා අහලා සමහරට SQL, MySQL එහෙම ගැති SQL, MySQL වගේ විවිධ software තියෙනවා මේ DBMS සඳහා පාවිච්චි කරන. DBMS සඳහා පාවිච්චි කරන විවිධ මෘදුකාංග අපිට දක්නට ලැබෙනවා. හොඳයි. ඉතින් මේ ඕනම එකක් ගත්තාම විශේෂයෙන්ම අපි පාවිච්චි කරන Access ගත්තාම Access වල විවිධ දත්ත වර්ගයන් තියෙනවා. ඔයාලට මතක ඇති අපි Excel පාවිච්චි කරද්දී Excel වල විවිධ දත්ත වර්ගයන් තියෙනවා. මම කිව්වේ අපි Excel පාඩම ඕනනම් ඔයාලා ආපහු ගිහලා බලන්න. Excel වල අපි දත්තයක් ඇතුළු කරන්න කලින් Excel වල දත්තයක් අපි වගුවක් නිර්මාණය කරලා ඒ වගුවට දත්ත දාන්න කලින් අපි මේ දත්ත වර්ගය තෝරලා දෙන එක හොඳයි කියලා මම කිව්වා. මොකද දත්ත වර්ගය තෝරලා දුන්නේ නැත්නම් ඉබේම පරිගණකයේ විසින් තමයි දත්ත වර්ගය තීරණය කරන්නේ. පරිගණකයේ විසින් දත්ත වර්ගය තීරණය කරොත් ඔයා දැක්කනේ අර දිනයක් මම නිකන් ගෙදරක නම්බරයක් ගහන්න ඕන වුණාම දිනේ වැඩ කරා. ඒ වගේ වෙන්න පුළුවන්. ඒ වගේ Access වල නම් අනිවාර්යෙන් ඒක ඔයාලට අත්හරින්න බෑ. අනිවාර්යෙන් ඔයාගේ නිර්මාණය කරන දත්ත පාදකයේ තියෙන දත්ත වර්ග ටික මොකද්ද කියලා ඩිසයින් කරන අවස්ථාව. වගුවක් ඩිසයින් කරන අවස්ථාවෙම ඒකට එක ක්ෂේත්‍රයට ඇතුල් කරන දත්ත වර්ගය මොකද්ද කියලා ඔයා කියන්න ඕන. එක ක්ෂේත්‍රයට ඇතුල් කරන දත්ත වර්ගය මොකද්ද කියලා ඔයා ආරම්භයේදීම කියන්න ඕන. ඉතින් මේ වගේ දත්ත වර්ග කීපයක් තමයි මේක තියෙන්නේ. ඉතින් ඔයා එනං Excel එක පටල ගන්නේ නැතුව මේ ටික හොඳට මතක තියාගන්න. Excel වලත් මේ වගේ මේවා තමයි තියෙන්නේ. මීට ළඟින් යන ඒවා තිබ්බා. මේකේ චුට්ටක් වෙනස්. ඒ වගේම මේ තියෙන දත්ත වර්ග සමහර version වල පොඩි වෙනස්කම් වෙලා තියෙනවා. සමහර versions වල පොඩි වෙනස්කම් වෙලා තියෙනවා. ඒ කියන්නේ උදාහරණයක් විදියට මේ අලුතින්ම වල තියෙන 2016 2019 වගේ software වල මේ තියෙන ඒවා දැන් මේ integer real වෙනුවට number ඔය වගේ භාවිත කරලා තියෙනවා. ඉතින් ගැටලුවක් කරගන්න එපා. පොදුවේ භාවිත වන දත්ත වර්ග කීපයක් තමයි අද අපි මේ කතා කරන්නේ. හොඳයි. බලමු අපි මේ දත්ත වර්ග මොනවද කියලා. එකක් තමයි මේ integer කියන්නේ. integer කියන්නේ ඔන්න මතක තියාගන්න පූර්ණ සංඛ්‍යා. integer කියන්නේ පූර්ණ සංඛ්‍යා. ඒ කියන්නේ 1 2 ඒ වගේ 1 5 500 732 945 ඍණ 510 ඔය මම උදාහරණයක්. ඔය ඕනෙම පූර්ණ සංඛ්‍යා තමයි. රියල් කියලා කියන්නේ දශම සංඛ්‍යා. රියල් කියලා කියන්නේ
දශම සංඛ්‍යා 0.5යි 3යි 12යි දැන් මේ 12 කියන එක 12 කියන එක මේකේ ලිව්වොත් 12 කියලා ලියන්න. 12 කියන එක මේ විදිහට ලියන්න පුළුවන්. රියල් කියලා ලියන්න පුළුවන්. ඊට පස්සේ ඍණ 3.6යි 5යි 4. ඔය ඕන එකක් දශම. ටෙක්ස්ට් කියන්නේ අකුරු. ටෙක්ස්ට් කියන්නේ අකුරු. එහෙම නැත්නම් වචන ඕන එකක්. හැබැයි මතක තියාගන්න ටෙක්ස්ට් කියලා තේරුවොත් අනිවාර්යයෙන්ම ගණනයන් සඳහා භාවිතා කරන්න බෑ. ගණනයන් සඳහා භාවිතා නොකරන ඒවා තමයි මේකට පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ මේකට ඔයාලට ඕන නම් ඉලක්කමක් ලියන්න පුළුවන්. දැන් ගෙදරක නම්බරයක්, ජාතික හැඳුනුම්පත් අංකයක් ටෙක්ස්ට්. ටෙක්ස්ට් නේ ඒක ගණනයන් සඳහා පාවිච්චි කරන්නේ නැහැ. මොකද ජාතික හැඳුනුම්පත් අංක දෙකක් එකතු කරලා සාමාන්‍ය හොයන්න එහෙම බෑනේ අපිට. ගණනයන් සඳහා භාවිතා නොකරන ඕනම එකක් ටෙක්ස්ට් විදියට දෙන්න පුළුවන්. කරන්සි කියන්නේ ඔයා දන්නා මුදල් වර්ග. කරන්සි කියන්නේ මුදල් වර්ග. ඩේට් ටයිම් කියන්නේ ඔයා දන්නවා දින එහෙම නැත්නම් වේලාවන්. බූලියන් කියන්නේ මොන මතක තියාගන්න අවස්ථාවන් දෙකක් පමණක් ඇති. ඒ මොනවද අවස්ථාවන් දෙකක් පමණක් ඇති කියන්නේ yes no. එහෙම නැත්නම් male female. එහෙම නැත්නම් true false. හරි වැරදි. ඔය වගේ මේ අවස්ථාවන් දෙකක් විතරක් තියෙනකොට මොනවා හරි yes no ඔය කියන්නේ ඔව් නෑ ස්ත්‍රී පුරුෂ එහෙම නැත්නම් හරි වැරදි ඔය වගේ අවස්ථාන් දෙකක් විතරක් තියෙනවා නම් අපි ඕනම එකකට ගන්න පුළුවන් බූලියන් කියන එක. අවස්ථාවන් දෙකක් විතර නම් මේ බූලියන් කියන එක ඔයාට ගන්න පුළුවන්. බූලියන් කියන එක ඔයාට ගන්න පුළුවන්. හොඳයි. එහෙනම් දත්ත වර්ග ටික මතක තියෙනවා. දැන් මොකද අපි දැන් ඔයාගේ දැන් අපි ප්‍රැක්ටිකලි කරද්දි අපි කටපාඩමින් නෙවෙයි කරන්නේ. එතකොට ඔයා හිතනවා මගේ ඩේටාබේස් එකක් මම හදනවා. මගේ රාජකාරියට අදාළ එකක්. නැත්නම් මගේ මේ කාර්යාලයට අදාළ එකක්. ඇත් එකක් අපි හදන්නේ. ඇත් එකක්. ඔයා හදන්න ඕනේ ඔයාට ගැලපෙන එකක්. මම මේ කියන එක නෙවෙයි. ඔයාට ගැලපෙන එකක් ඔයා ප්‍රැක්ටිකලි හදන්න ඕනේ. එතකොට ඒක හදන්න ඔයා දැන් හිතනවා මම එහෙනම් මේකට ජාතික හැඳුනුම්පත් අංකය කියලා ශේත්‍රයක් තියෙනවා. මම මේකට ටෙක්ස්ට් තමයි හොඳ වෙන්නේ. මේකේ තියෙනවා ගෙවූ මුදල. නැත්නම් අය කරන ලද බදු මුදල. ඒකට හොඳ කරන්සි. මේකේ තියෙනවා උපන් දිනය. නැත්නම් ලිපිය ලැබුණු දිනය. එහෙම නැත්නම් මුදල ගෙවූ දිනය. ව්‍යාපෘති ආරම්භ කර දිනය. ඒකට එනවා ඩේට් ටයිම් තමයි සුසු. එතකොට මේකේ තියෙනවා පුද්ගලයන් ගණන, ප්‍රතිලාභීන් ගණන, ඒ වගේ පවුලේ සමාජිකයන් ගණන. ගණන නම් පූර්ණ සංඛ්‍යාව වෙන්නේ මොකද භාග තියෙන්න බෑනේ ගෙදරක නේද? ඉතින් පුද්ගලයෝ වෙන එහෙනම් ඒකට ඉන්ටීජර් තමයි සුසු වෙන්නේ. එතකොට සාමාන්‍ය එහෙමනම් අපිට දශම සංඛ්‍යාව එන්න පුළුවන්. අන්න ඒ වගේ ඔයා හිතන්න ඕනේ. මේ ස්ත්‍රී පුරුෂ භාවය. එහෙනම් මට දාන්න පුළුවන් බූලියන් කියන එක. ඒ වගේ ඔයා දැන් ඇත්ත ඩේටාබේස් එකක්. මම දැන් ඊළඟ දවසේ ඔයාලට තනියම අපි ඩේටාබේස් එකක් ඔයාගේ ඩේටාබේස් එකක් හදන්න ඔයා විස්තර හොයාගෙන එන්න ඕනේ. එතකොට ඔයා ඒකට දත්ත වර්ගත් එක්ක තමයි අපි යන්නේ. මම තා ටිකින් කියලා දෙනවා කොහොමද හදන්න කියලා. හදන්න පටන් ගන්න කියලා. එතකොට ඔයා ඔයාගේ ඩේටාබේස් එකක් ඊළඟ දවසේ තනියම කරගෙන එන්න ඕනේ. තනියම ඩිසයින් කරගෙන කරන්න කියන්නේ ඇක්සෙසරි නෙවෙයි. නිකන් කොලයක හදා ගන්න ඕනේ. මගේ මෙන්න මේ ක්ෂේත්‍ර ටික ඒ ක්ෂේත්‍ර වලට අදාළ මේ දත්ත වර්ග මෙහෙම තමයි. එහෙම කරොත් තමයි මේක මතක හිටින්නේ. නැත්තම් නිකන් මේක නිකන් EB පාඩමක් විතරයි. එහෙම වුණොත් එම ඔයාට මේකෙන් 7-5ක ප්‍රයෝජනයක් නැහැ. විභාගයටවත් ප්‍රයෝජනයක් නැහැ. විභාගෙට මතක හිටින්නේ නැහැ. ඇත්තට වැඩකට. හැබැයි ඔයාට මේක හොඳටම මම අද මේ කියන විදිහටම ඔයා ලෑස්ති වෙලා ඔයාගේ චූටි තන්නේ මේ පේලි පහක් ඒ කියන්නේ ක්ෂේත්‍ර පහක් තියෙන පොඩි එකක් හදාගන්න. නම ලිපිනේ වයස උපන්දිනේ දාලා පොඩි ඩේටාබේස් එකක් හදාගන්න. ගෙදර අයගේ විස්තර ටික දාන ඩේටාබේස් එකක් හදන්නකො. ඇත් එකක් හදන්න. මේ වගේ මම මේ දෙන ටිකේ මේ ටියුට් එක බලාගෙන මේකේ බොරු ටිකක් දාලා හදන්න නෙවෙයි. ඇත් එකක් හදුවොත් ඔයාට මේ පාඩම ෂුවර් එකටම හොඳට මතක ඉන්නවා. ඔයා ඇක්සස් වලින් වැඩ කරන ප්‍රෝග්‍රෑම් හදන කාර්යාලයකට රටට වැදගත් වෙන කෙනෙක් බවට පත් වෙනවා. හරි. අපි තවදුරටත් යන්න ඉස්සරහට. හරි. අපි ගත්තොත් ඉස්සරහට දැන් අර මං කියවනේ වගු සම්බන්ධ කරනවා කියලා කියන එකට. දැන් මේ වගේ සම්බන්ධ කරද්දී වගු අතර තියෙන රිලේෂන්ෂිප් එහෙම නැත්නම් සම්බන්ධතා වර්ග කිහිපයක් තියෙනවා. වගු අතර තියෙන්න පුළුවන් සම්බන්ධතා වර්ග කිහිපයක් තියෙනවා. උදාහරණයක් විදියට දැන් මේක ගන්න මේකේ මේ තියෙන්නේ විභාග වගු කියලා හිතන්න. මේ තියෙන්නේ විභාග වගු කියලා හිතන්න මේක පුද්ගලික දත්ත තියෙන විස්තර. පුද්ගලික විස්තර තියෙන වගු. මේකේ තියෙනවා විභාගාංකයයි ලකුණුයි අතුලත් තියෙන අංකයයි.
මේකේ තියෙන ඇතුළත් වීමේ අංකයයි 9යි උපන්දිනය. එතකොට මේකේ ප්‍රාථමික අතුර විභාගාංකය, මේක ප්‍රාථමික අතුර ඇතුළත් වීමේ අංකය. මේ දෙන්න දැන් සම්බන්ධ කරලා තියෙන්නේ මේ ඇතුළත් වීමේ කියන ෆීල්ඩ් එක පාවිච්චි කරලා. එහෙනම් ඔයා දැන් ඉගෙන ගත්ත ඒ වගේම දන්නවා මෙයා තමයි ෆොරින් කී එක. මෙයා තමයි ෆොරින් කී එක. මොකද එක් වගුවක ප්‍රාථමික අතුර සමග සම්බන්ධ වන අනෙත් වගුවේ ඕනෑම ශේෂ්ත්‍රයක්. ওই පැත්තනේ සම්බන්ධ වෙන්නේ. මේ වගුවේ ප්‍රාථමික අතුරත් එක්ක සම්බන්ධ වෙන මේ අනිත් වගුවේ තියෙන ඕනෑම ශේෂ්ත්‍රයක් තමයි ආගන්තුක අතුර වෙන්නේ. එහෙනම් මේ විභාග වගුවේ අතුරත් තියෙන අංකය තමයි මේක ආගන්තුක අතුර. හරි. මට ඕනේ එක කියන්න නෙවෙයි. දැන් මේ දෙන්නගේ බාන්නක සම්බන්ධතාවය මේ දෙන්නගේ සම්බන්ධතාවය ගත්තාම මේ වගුවේ එක්කෙනෙකුට මේ විභාගාංකයේ තියෙන කෙනාට අනිවාර්යයෙන්ම එක ඇතුළත් වීමේ අංකයයි තියෙන්නේ. එක ළමයෙකුට එක විභාගාංකයයි තියෙන්නේ. එක ළමයෙකුට එක විභාගාංකයයි, එක ළමයෙකුට එක ඇතුළත් වීමේ අංකයයි. එහෙනම් එක ඇතුළත් වීමේ අංකයකට තියෙන්න පුළුවන් එක විභාගාංකයක් විතරයි. එක ඇතුළත් වීමේ අංකයකට මේ පැත්තෙන් එක්කෙනෙක් විතරයි. කියන්නේ මේ පැත්තේ එක රෙකෝඩ් එකකට මේ පැත්තේ තියෙන්න පුළුවන් එක්කෙනෙක් විතරයි. මේ පැත්තේ එක්කෙනෙකුට මේ පැත්තේ එක්කෙනෙක් විතරයි. තව උදාහරණයක් මම කියන්න. පාසලක් ඉන්නවා. අපි අර කලින් කිව්වා වගේ. ඒකේ ශිෂ්‍ය වගුවක් තියෙනවා. ළමයින්ගේ විස්තර දාලා තියෙනවා. ක්‍රීඩා වගුවක් තියෙනවා. ඒකේ එක එක ළමයා කරන ක්‍රීඩාවේ විස්තර දාලා තියෙනවා. ඉස්කෝලෙන් තීරණයක් ගන්නවා එක ළමයාට එක ක්‍රීඩාවක්. එහෙනම් මේ පැත්තේ එක වගුවක මෙතන තියෙනවා ක්‍රීඩා වගුව. මෙතන තියෙන පුද්ගලික කියන්නේ ශිෂ්‍ය වගුව, මෙතන තියෙන ක්‍රීඩා වගුව. ක්‍රීඩා වගුව එක්කෙනෙකුට මේ ශිෂ්‍ය වගුව එක්කෙනෙකුට ක්‍රීඩා වගුව එක්කෙනෙක් විතරයි. ඇයි එක ක්‍රීඩාවනේ කරන්න තියෙන්නේ? ශිෂ්‍ය වගුව එක ළමයෙකුට ක්‍රීඩා වගුව එක ක්‍රීඩාවක් විතරයි. එක්කෙනෙකුට එකයි. එක්කෙනෙකුට එකයි. මේ පැත්තේ එක්කෙනෙකුට මේ පැත්තේ එකයි. මේ පැත්තේ එක්කෙනෙකුට මේ පැත්තේ එකයි. එහෙම වුණොත් එහෙම කියන්නේ එක ළමයෙකුට එක ක්‍රීඩාවයි. එක ක්‍රීඩාවක ළමයි එකයි. ඒක ප්‍රැක්ටිකල් වෙන දෙයක් නෙවෙයි. එක ක්‍රීඩාවකට එක ළමයෙක් නෑ. ඒක තනියම සෙල්ලම් කරන්න. මේක ගන්නකො. එක ඇතුළත් වීමේ අංක එක ඇතුළත් වීමේ අංකයකට එක විභාගාංකයයි. එක විභාගාංකයකට එක ඇතුළත් වීමේ අංකයයි. හරිද? දෙපැත්තම එක ඇතුළත් වීමේ අංකයකට එක විභාගාංකයයි. එක විභාගාංකයකට එක ඇතුළත් වීමේ අංකයයි. ඔකට අපි කියනවා 1 to 1 සම්බන්ධතාවයක් කියලා. එක විභාග. ඒ කියන්නේ මේ වගුවේ එක්කෙනෙකුට මේ වගුවේ එක්කෙනයි. මේ වගුවේ එක්කෙනෙකුටත් මේ වගුවේ එක්කෙනයි. ඔකට කියනවා 1 to 1 ඒක සම්බන්ධතාවය කියලා. ඒක පෙන්වන්නේ මෙහෙමයි. ඒක පෙන්වන්නේ සම්බන්ධ කරන දෙන්න. දැන් කොහොම දෙන්න පුළුවන් සමහරට. ඉස්සරහට අපි ප්‍රැක්ටිකලි කරද්දී ඉගෙන ගන්නවා. මෙහෙම තමයි ඔයාට ඇක්සස් වල පෙන්වන්නේ මේ දේ. සම්බන්ධ කරන දෙන්න යා කරනවා ඔහොම මේ විදිහට යා වෙනවා. ඉස්සරහ මම පෙන්වන රිලේෂන්ෂිප් ආදී ඔහොම ඉබේ යා වෙනවා. එතකොට මෙතන ඉන්නේ මෙයාගේ එක්කෙනා. මෙයා ශිෂ්‍ය වගුවේ එක්කෙනා ඉන්නේ මේ මෙතන. ලකුණු වගුවේ එක්කෙනා ඉන්නේ මෙතන. ඉතින් ඒක දෙපැත්තම එකකින්ද ප්‍රශ්නයක් නැහැ. මේක අපි කියනවා ඒක. ඒ කියන්නේ මේ වගුවේ එක්කෙනෙකුට මේ වගුවේ එක්කෙනයි. මේ වගුවේ එක්කෙනෙකුට මේ වගුවේ එක්කෙනයි. මේ දෙපැත්ත මාරු වෙලා තියෙන්නේ. ඒක. දැන් මාරු වෙලා කියන්නේ ඔයාලා හදන්න කියලා එහෙම නෙවෙයි කිව්වේ. මේ ලකුණු වගුවේ එක්කෙනෙක් කියන එක මෙතන තියෙනවා. ශිෂ්‍ය වගුවේ එක්කෙනෙක් කියන එක මෙතන තියෙනවා. මේකේ ප්‍රශ්නයක් නැහැ. දෙපැත්තම එක එක. එහෙනම් මේක කියවෙන්නේ ඒක කියන එක පෙන්වන්න එමයයි. දෙන්න සම්බන්ධ කරා මෙතනත් එකේ ඉලක්කම මෙතනත් එකේ ඉලක්කම. ඔය සම්බන්ධතාවයට අපි කියනවා 1 to 1 ඒක සම්බන්ධතාවයක් කියලා. හරි. එතකොට සම්බන්ධතාවය ගැන ප්‍රශ්නයක් නැහැ නේ. එක් වගුවක එක් ක්ෂේත්‍රයේ එක් වගුවක එක් රෙකෝඩයක් සමග සම්බන්ධ වන්නේ. වාට මෙතන මොනවා ලියා ගන්නවා නම් ඒක කියන්නේ එක් වගුවක එක් රෙකෝඩයක් සමග සම්බන්ධ වන්නේ අනෙත් වගුවේ එක් රෙකෝඩයක් පමණි. එක් වගුවක එක් රෙකෝඩයක් සමග සම්බන්ධ වන්නේ අනෙත් වගුවේ එක් රෙකෝඩයක් පමණි. එසේම අනෙත් වගුවේ එක් රෙකෝඩයක් සමගද පළමු වගුවේ සම්බන්ධ වන්නේ එක් රෙකෝඩයක් පමණි. අයිත් මම කියන්න එක් වගුවක එක් රෙකෝඩයක් සමග සම්බන්ධ වන්නේ දෙවන වගුවේ එක් රෙකෝඩයක් පමණි. එසේම දෙවන වගුවේ එක් රෙකෝඩයක් සමග සම්බන්ධ වන්නේද පළමු වගුවේ එක් රෙකෝඩයක් පමණි. මේකේ එකක් එක්ක එහා පැත්තේ එකයි, එහා පැත්තේ එකක් එක්ක මේ පැත්තේ එකයි. හොඳයි. ඉතින් අපි දෙවන සම්බන්ධතාවය බලමු.
දෙවන සම්බන්ධතාවය මෙහෙම එකක් මේ. ඒකේ මේකේ තියෙන ඇතුළත් වීමේ අංකේ නම දුරකථන අංකේ මේකේ තියෙන රිසිට් පත් මේ පහසුකම් ගාස්තුව එක නමයට වාර කිහිපයකට එයාගේ පහසුකම් ගාස්තුව ගෙවන්න පුළුවන්. හිතන්නකෝ. දැන් එතකොට ඔයාලට පේනවා ඇති මේ 1426 කියන ළමයා. මේකේ මෙතන එක සැරයක් ගෙවලා 1.4 වෙනිදා. 1.12 වෙනිදා මෙතන රුපියල් 40ක් ගෙවලා මෙතන රුපියල් 80ක් ගෙවලා. ඒ කියන්නේ එක ළමයෙකුට රිසිට්පත් අංක මේක රිසිට් එක ළමයෙකුට රිසිට්පත් අංක කීපයක් තියෙනවා. මේ 1426 කියන ඇතුළත් වීමේ අංකෙ හිමි කවිදු ප්‍රභාෂ වලට 1000 කියන රිසිට්පත් අංකයයි 1002 කියන රිසිට්පත් අංකයයි තියෙන රෙකෝඩ් දෙකම තියෙනවා. يعني එක් වගුවක එක් රෙකෝඩයක් සමග අනෙත් වගුවේ රෙකෝඩ කිහිපයක් සම්බන්ධ විය හැක. එක් වගුවක එක් රෙකෝඩයක් සමග අනෙත් වගුවේ රෙකෝඩ කිහිපයක් සම්බන්ධ විය හැක. ඒකේ අනිත් පැත්ත බලන්න. එක් රිසිට්පත් අංකයක් හිමිවන්නේ එක් ළමයෙකුට විතරයි. අනිත් පැත්ත එහෙම නැහැ. මේ පැත්තේ රිසිට්පත් අංකයකට අයිතිකාරයෝ එක්කෙනයි. ආයි මොකද එක රිසිට් එකේ ළමයි දෙන්නෙකුට දෙන්නේ නැහැ නේ. එහෙනම් එක ළමයෙකුට රිසිට්පත් ගොඩක් තියෙන්න පුළුවන් වුණාට එක රිසිට්පතකට ළමයි ඉන්න පුළුවන් එක්කෙනයි. එහෙනම් මොකද්ද මෙතනදි කියන්න තියෙන්නේ? එක් වගුවක එක් ශේස්ත්‍රයක් සමග එක් වගුවක එක් රෙකෝඩයක් සමග අනෙත් වගුවේ එක් රෙකෝඩයක් පමණක් සම්බන්ධ වේ. නමුත් දෙවන වගුවේ නැත්තම් ඒක පැත්තෙන් කොයි පැත්තටවත් කමන්නේ නැහැ. නමුත් දෙවන වගුවේ එක් රෙකෝඩයක් සමග පළමු වගුවේ රෙකෝඩ කිහිපයක් සම්බන්ධ වේ. ආයෙත් මම කියන්න එක් වගුවක එක් රෙකෝඩයක් සමග දෙවන වගුවේ එක් රෙකෝඩයක් පමණක් සම්බන්ධ වේ. නමුත් දෙවන වගුවේ එක් රෙකෝඩයක් සමග පළමු වගුවේ රෙකෝඩ කිහිපයක් සම්බන්ධ වේ. ඒක බහු 1 to many. 1 to many. එක ළමයෙකුට රිසිට්පත් අංක කිහිපයයි. නමුත් එක රිසිට්පතකට ළමයි ඉන්න පුළුවන් එක්කෙනයි. ඒක දක්වන්නේ මෙන්න මේ පහලින් තියෙන වගේ මේ විදිහට. දැන් විතර පේනවා ඇති එක ළමයෙකුට පහසුකම් ඒක රිසිට්පත් ගොඩක් තියෙන්න පුළුවන්. කියන්නේ රිසිට්පත් වගුවේ මේක රිසිට්පත් වගුවේ එක්කෙනෙක් මේ රිසිට්පත් වගුවේ එකයි දෙන්න පුළුවන් මේ පැත්තේ. එක රිසිට් එකකට ඇතුළත් වීමේ අංක ගොඩක් තියෙන්න බෑ. හැබැයි එක ළමයෙකුට රිසිට්පත් ගොඩක් තියෙන්න පුළුවන්. එක ළමයෙකුට රිසිට්පත් ගොඩක් තියෙන්න පුළුවන්. එක රිසිට්පත් අංකයකට ළමයි ඉන්න පුළුවන් එක්කෙනයි. එක රිසිට්පත් අංකයකට ළමයි එක්කෙනයි. එක ළමයෙකුට රිසිට්පත් ගොඩයි. ඒතර ඒකට අපි කියනවා ඒක බහුව. ඒතර මේ වගු දෙකෙන් කොයි පැත්තට මේක තිබ්බත් මේ පැත්ත මේ මාක් එක අනන්ත මාක් එකනේ. හොඳයි. මේක දාලා තියෙන මෙතන. ඒ අනන්ත මාක් එකේ කොයි පැත්තට තිබ්බත් ඒක අපි කියන්නේ 1 to many කියලාම තමයි. කියන්නේ many to 1 කියලා එකක් නැහැ. many to 1 කියලා එකක් නැහැ. 1 to manyම තමයි. මේ පැත්තට මේක තිබිලා මේ පැත්තට මේක තිබ්බත් මේ කෑල්ල මෙතන තිබිලා එක මේ පැත්තට තිබ්බත් ඔය කෝක තිබ්බත් අපි කියන්නේ 1 to many. කියන්නේ ඒක බහුම තමයි. බහු ඒක කියලා එකක් නැහැ. ඒ නම ලියද්දි පරිසම් වෙන්නේ. ඒක බහු කියලා මිසක් බහු ඒක කියලා එකක් නැහැ. හැම වෙලේම තියෙන්නේ ඒක බහු. ඒක බහු. තුන්වෙනි ගැන නම් ඔයාලට අදහසක් ඇති. බහු නෙවෙයි බහු කියන්නේ එහෙනම් අරක දෙපැත්තම තියෙනවා. ඒ කියන්නේ එක වගුවක එක්කෙනෙක් එක්ක අනිත් වගුවේ ගොඩයි අනිත් වගුවේ එක්කෙනෙක් එක්ක පළමු වගුවේත් ගොඩයි. ඈ ඒ කියන්නේ එක ළමයෙකුට ක්‍රීඩා ගොඩක් කරන්න පුළුවන් එක ක්‍රීඩාවකට ළමයි ගොඩයි. එක ළමයෙකුට ක්‍රීඩා ගොඩක් කරන්න පුළුවන් එක ක්‍රීඩාවකට ළමයි ගොඩයි. දැන් මේ තියෙන්නේ මේක තියෙන්නේ එහෙම එකක්. දැන් ඕක වගු දෙකකින් ඇඳලා පෙන්නන්න අමාරුයි. ඇයි ඩුප්ලිකේෂන් වෙනවනේ. data නෑ මේ මොකද data redundancy දත්ත සමරික්තතාවය වෙන හින්දා ඔන්න බලන්න කරලා තියෙන වැඩි. ළමයින්ගේ දත්ත වෙනම වගුවක දැම්මා. ක්‍රීඩා දත්ත වෙනම වගුවක දැම්මා. හොඳට මතක තියාගන්න. ළමයින්ගේ දත්ත වෙනම වගුවක දැම්මා. ක්‍රීඩා දත්ත වෙනම වගුවක දැම්මා. තුන්වෙනි වගුවක් පාවිච්චි කරලා මේ දෙන්නව සම්බන්ධ කරා මෙයයි. එතකොට මේකේ දත්ත අනුපිටපත් වීමක් නැහැ. මෙයාලගේ ඇතුළත් වීමේ අංකේ මේකේ ක්‍රීඩා අංකේ විතරක් පාවිච්චි කරලා මේ දෙන්න ක්‍රීඩා කණ්ඩායම් වලට බෙදලා. එතකොට ඔයාලට පේනවා ඇති
අර අනුපිටපත් වීම කියන එක. එහෙම නැත්නම් සමරික්තතාවය අවම කරලා තියෙන තනි වගුවකින්. ළමයින්ගේ විස්තර ඔක්කොම මේකේ එක තැනක විතරයි යෙදෙන්නේ. ක්‍රීඩාවල විස්තර ඔක්කොම එක තැනක විතරයි යෙදෙන්නේ. මැද තුන්වෙනි වගුවක් පාවිච්චි කරලා මෙයයි සම්බන්ධ කරනවා. ඒ කියන්නේ මෙන්න මේ වගේ මේ ඇත්තටම 1 to many to many කියන සම්බන්ධතාවයක් මෙන්න මේ විදිහට තමයි දක්වන්නේ. ඒ කියන්නේ එක වගුවක මෙතන අනන්තය දාන්න බෑ. ඇයි? අර දෝෂය ඇති වෙනවනේ. තත්ත්ව සමරික්තතාවය. ඒ හින්දා මතක තියාගන්න. ඔයාට විභාගයට හැමදාම එන්නේ many to many සම්බන්ධතාවයක්. ඒ ඔහොම වගු තුනක් විතර දුන්නාම වැඩේ සංකීර්ණ කරගන්න එපා. ඔයාට බලන්න සාමාන්‍ය පෙළ විභාගේ වුණත්, ඔයාගේ EB විභාගයක වුණත් ඕන විභාගයක අනිවාර්යයෙන්ම බලන්න වගු තුනක් තියෙනවමයි. වගු තුනෙන් දෙකක හොඳට බලන්න වගු තුනෙන් දෙකක ප්‍රාථමික අතුරු තියෙනවා. කෙලින්ම ප්‍රයිමරි කී. මෙයා ප්‍රයිමරි කී එකක් තියෙනවා, මෙයා ප්‍රයිමරි කී එකක් තියෙනවා. ඒ දෙන්න කෙලින්ම ප්‍රයිමරි කී. තුන්වෙනි වගුව පාවිච්චි කරන්නේ මේ දෙන්නම සම්බන්ධ කරන්න. ඒකෙත් මේ දෙක ගත්තාම මේ දෙන්නම එකතු කරපුවාම ඩුප්ලිකේට් වෙන්නේ නැහැ නේ. එහෙනම් මේකත් ඕන සංයුක්ත ප්‍රාථමික අතුරක් කියලා ගන්න. ඒකට මේ නම් දෙක මැටින් ඉරි ගහලා තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි. මෙන්න මේ ප්‍රාථමික අතුර සමග මේ වගුව සම්බන්ධ වන මෙන්න මේ ෆීල්ඩ් එක ශිෂ්‍ය වගුවේ මම මේක වටේ තියෙන මකන්න මේ වගේ දෙකකින් ගොඩක් දේවල් බලන්න තියෙනවා. ශිෂ්‍ය වගුවේ ඇතුළත් වීමේ අංකය යන ප්‍රාථමික අතුර සමග සම්බන්ධ වන ශිෂ්‍ය ක්‍රීඩා වගුවේ ඇතුළත් වීමේ අංකය කියන ඕනෑම ක්ෂේත්‍රය හින්දා මෙයා ඇවිල්ලා ෆොරින් කී එක. මෙයා ඇවිල්ලා ප්‍රයිමරි කී එක. ඒ වගේම ක්‍රීඩා වගුවේ ක්‍රීඩා අංකය යන ප්‍රාථමික අතුර සමග සම්බන්ධ වන ශිෂ්‍ය ක්‍රීඩා වගුවේ ක්‍රීඩා අංකය කියන ඕනෑම ක්ෂේත්‍රයේ හේතුවෙන් මේ ක්‍රීඩා අංකය කියන එකත් ෆොරින් කී. මෙයා ඇවිල්ලා ප්‍රයිමරි කී. දැන් එහෙනම් බලන්න මේ වගේ වගු තුනක් දුන්නාම ප්‍රයිමරි කී දෙකයි ෆොරින් කී දෙකයි. ප්‍රයිමරි කී දෙක මෙන්න දෙපැත්තේ මේ ප්‍රයිමරි කී එක්ක සම්බන්ධ වන අර තුන්වෙනි වගුවේ සම්බන්ධ කිරීමේ වගුවේ තියෙන මේ ක්ෂේත්‍ර දෙක අපි කියනවා ෆොරින් කී දෙක. ඒතකොට විභාගෙට ඔය වගේ එකක් තමයි ඔයයින් අහන්නේ. හොඳට බලා ගන්න. විභාගෙට එන්නෙම වගු දෙකක් තියෙනවා. වගු දෙන්නගේ තියෙනවා ප්‍රාථමික අතුරු, මැද එක්කෙනාගේ තියෙනවා ආගන්තුක අතුරු. මැද එක්කෙනාගේ ඉතින් හදන්න ඕන නම් මේ දෙකම එකතු කරලා අර කොම්පොසිට් එකක් සංයුක්ත ප්‍රාථමික අතුරක් හදාගන්න පුළුවන්. ඒ හින්දා මේ බහු many to many කියන සම්බන්ධතාවය අපි පෙන්නන්නේ one to many සම්බන්ධතාවයන් දෙකක එකතුවක් විදියට. මේ මැද තියෙන වගුව සම්බන්ධ කිරීමේ වගුව මගෙන් දෙපැත්තේ තියෙන ඒක බහු සම්බන්ධතාවයන් දෙකක් එකිනෙක හා සම්බන්ධ කරලා බහු many to many සම්බන්ධතාවයක් ඇති කරනවා. පටල ගන්න එපා. වගු තුනක් තිබ්බා කියලා කලබල වෙන්න දෙයක් නැහැ. වගු තුනේ අර දත්ත සමරික්තතාවය කියන දෝෂය වළක්වන්න තමයි වගු තුනක් විදිහට නැත්නම් මේක දෙකක් කරලා සම්බන්ධ කරන් තිබ්බා. දෙකක් කරා නම් දත්ත සමරික්තතාවය ඇති වෙනවා. හොඳයි. ඒ හින්දා තමයි මේ විදිහට many to many සම්බන්ධතාවය කොටස් දෙකක් විදිහට මේකදී අපි පාවිච්චි කරලා තියෙන්නේ. හොඳයි. එහෙනම් මම හිතනවා මේ තියරි කොටස් ටික යම් තාක් දුරට පැහැදිලි වෙන්න ඇති කියලා. එතකොට තියරි කොටස් ටිකේ අපහැදිලි නම් ඔයාලට මම හැකි තරම් එතනදී පැහැදිලි කරපු හින්දා නැවත ඔයාලට වීඩියෝ එක ගිහලා චුට්ටක් බලන්න. ඉතින් අපි ඊළඟ දවසට ප්‍රැක්ටිකල් කොටස යන්න කලින් මම කියවනේ ඔයාලට ගෙදරදී මේ ගැන තනියම ඔයාලට ඩිසයින් කරගන්න. ටේබල් එකක් ඩිසයින් කරන්න. අපි ටේබල් එකක් අනිවාර්යයෙන්ම තියෙන්නේ. ටේබල් එකක් ඩිසයින් කරන්න ඕනේ හින්දා අපි මේ ප්‍රැක්ටිකල් කොටසේ මුල කොටස චුට්ටක් මම අද කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ ටේබල් එකක් ඩිසයින් කරන්න. මෙතන ඔයා විසින් ප්ලෑන් කරන්න තියෙන, ඩිසයින් කරන්න තියෙන, සැලසුම් කරන්න තියෙන ඉතාමත්ම වැදගත් එක තමයි වගුවක් සැලසුම් කිරීම. වගුවක් සැලසුම් කිරීම. ඉතින් වගුවක් සැලසුම් කිරීම කියන එක ඔයාට කරගන්න බැරි වුණොත් වගුවක් සැලසුම් කිරීම කියන එක ඔයාට කරගන්න බැරි වුණොත් ඔයාට ඉතුරු කිසිම දෙයක් කරන්න බෑ. කිසිම දෙයක් හරියට කරන්න බෑ. ඒ හින්දා ඔන්න ඔයා ලබන සතියේදී වගුවක් හදනවා. ඔයා ඩේටාබේස් එකක් හදන්න පටන් ගන්නවා. ඒ සඳහා ඔයා වගුවක් ඩිසයින් කරනවා. එතකොට මම අද මේ කියලා දෙන්න යන්නේ වගුවක් හදන්නේ කොහොමද ඇක්සස් වලින් කියලා.
access වලින් වගුවක් හදන්න කලින් ඔයා ඉස්සෙල්ලම කොලයක් කරන් ලියා ගන්න ඔයාට අදාළ ක්ෂේත්‍ර ටික මොනවද කියලා. හිතන්නකෝ දැන් මේකේ මන් දීලා තියෙන ක්ෂේත්‍ර ටික බලන්නකෝ මේක වගුවක්. ඇතුළත් වීමේ අංකය, මුලකුරු සමග වාසගම, හරි මුලකුරු සමග නම හරි, උපන් දිනය, දුරකථන අංකය, ඇතුළත් වීමේ ගාත. ඔය වගේ ක්ෂේත්‍ර ටිකක් හදාගන්න. ඒවට අදාළ දත්ත වර්ග දැන් ඔයා දන්නවා. ටෙක්ස්ට් එහෙම දාගන්න. තව වගු ඕනනම් අපිට වගු කිහිපයක් එකිනෙකට සම්බන්ධ කරන්න පුළුවන්. ඒකෙත් මේ වගේ හදාගන්න. ඒකට ඔයාට වගු කිහිපයක් එකිනෙක සම්බන්ධ කරන්න තියෙනවා නම් මොකක් හරි ශිෂ්‍යාංකය, සමාජික අංකය, මොන හරි දුරකථන අංකය, ජාතික හැඳුනුම්පත් අංකය, ඔය වගේ පොදු ක්ෂේත්‍රයක් පාවිච්චි කරලා ඔයාට වගු කිහිපයක් එකිනෙක සම්බන්ධ කිරීමට තියෙනවා නම් ඔයා වගු කිහිපයක් කරාට කමක් නැහැ. අපි අර කිව්ව දේ ඔළුව තියාගන්න. දත්ත අණු පිටපත් වෙන්න බෑ. දත්ත සමරික්තතාවය ඇති වෙන්න බෑ. ඒ හින්දා ඒ ගැන සලකලා ඔයා වගු කිහිපයක් වගු 3-4ක් ප්‍රශ්නයක් නැහැ. එකිනෙකට සම්බන්ධ කරන්න පුළුවන් නම් වගු කිහිපයක් වගේ ප්‍රශ්නයක් නැහැ. මුලින්ම ඩිසයින් කරගන්න. ඩිසයින් කරලා ඒකේ ක්ෂේත්‍ර නම ෆීල්ඩ් නේම් ටික ලියා ගන්න කොලේ අනිත් පැත්තෙන් දත්ත වර්ග ටික ලියා ගන්න. ෆීල්ඩ් නේම් ටික දත්ත වර්ග. ඊට පස්සේ ඔයාලට පුළුවන් ඇක්සස් වලට ගිහිල්ලා මේක හදන්න. මම කිව්වා ඉතින් චුට්ටක් අපි මේ ගැන කියලා දෙනවා කියලා. ඉතින් මම හදලා පෙන්නන්නම්. ඇක්සස් වලින් අර හදපෙක මම පොඩ්ඩක් පෙන්නන්නම් ඔයාලට නේ. හදපෙක මම පොඩ්ඩක් පෙන්නන්නම්. හරි. හරි මම එතකොට පෙන්නන්නම් ඔයාලට කොහොමද මේක කරන්න කියලා. මම ඇක්සස් වලින්ම කෙලින්ම පෙන්නන්නම්. ඇක්සස් ගත්තාම ඔයා ඇක්සස් ඕපන් කරන්නේ ලේසි අපි මුලින් කතා කරන්නේ ඕපන් කරන හැටි දන්නවා. සර්ච් කරලා ඕපන් කරන්න පුළුවන්. නැත්නම් ස්ටාර්ට් මෙනුවෙන් ගිහලා ඕපන් කරන්න පුළුවන්. ඔය වගේ ඇක්සස් ඕපන් වෙනවා. ඊට පස්සේ ඔයාට බ්ලැන්ක් ඩේටාබේස් එකක් ගන්න. මම මේ ලබන සතිය ප්‍රැක්ටිකල් මුලින් ඉඳන් කරනවා. මම මේ ඔයාට පොඩි අදහසක් ගන්න ඕන ඉඳන් කරන්නේ. කැමති නමක් දෙන්න. කැමති තැනක් තෝරන්න. ඉතින් මම මේ කොහොම නිකන් තීරුවා. මේක මම ක්ලෝස් කරලා දැම්මා. ක්‍රියේට් එකට ගිහිල්ලා ටේබල් එකක් මම ඩිසයින් කරන්න යන්නේ. ඔයාලට පේන්නේ නැති අර මම කිව්වේ කොලයක් කරන් ලියා ගන්න ෆීල්ඩ් නේම් ටික. data type එක. උදාහරණයක් විදියට ඔයාගේ හැම වෙලෙම ඔයා බලන්න ඉංග්‍රීසියෙම නම් ටික ගහන්න. සිංහලෙන් data enter කරන්න කමක් නැහැ. data ඔයාට පස්සේ data enter කරන අවස්ථාවේදී සිංහලෙන් data දාන්න පුළුවන්. නමුත් මේ ක්ෂේත්‍රවල නම් field name කියන ඉංග්‍රීසියෙම type කරන්න. ඒක වඩා පැහැදිලි. හිතන්නකෝ මම ID number කියලා දැම්මා. tab එක ගැහුවා data type එක text. ඊට පස්සේ name කියලා ගැහුවා. මට පේනවා name කියලා ගහන්න දෙන්නේ නැහැ. ඒට හේතුව තමයි name කියන්නේ එයාගේ reserved word එක. හිතන්නකෝ student name. next. ඊට පස්සේ අපි ප්‍රශ්නයක් අහන්න නැති කට්ටිය මයික් එක මියුට් කරගන්න. මොකද මේක වැදගත් හැමෝටම. ඒ හින්දා ප්‍රශ්නයක් අහන්න නැත්නම් මියුට් කරගන්න. මම මේ පෙන්නන්න ඔයාලට මේක කරන්න හැටි. ID number එක, student name එක වගේ field name ටිකක් ඔයා ලියා ගන්න. data type ටික ඔයා ලියා ගන්න. අපි එතකොට birthday කියලා දැම්ම අපි ඒක date time දාන්න පුළුවන්. හරි දැන් මම හිතන්නේ කලින් මට පේරුන්නේ නැහැ නේද ඔයාලට? මම පේරුන්නේ නැතිනම් දා පොඩ්ඩක් කරලා වෙන්නන්න. මම ඒ ස්ක්‍රීන් එක ෂෙයා කරලා තිබ්බේ නැහැ. ඔයාට access search කරන්න පුළුවන්. ওই විදියට access එක search කරලා ඔයාට blank database එකක් මෙහෙම තෝරගන්න. කැමති නමක් දීලා තැනක් තෝරන්න. මෙතනින් ගිහලා search කරලා ගන්න පුළුවන් ඔයාට. කැමති තැනක් save කරන තැනක්. okay කරලා create කරන්න. මේ එන එක close කරලා දාන්න. මෙතනින් මේක උඩ right click කරලා close. මම මේක කියන්නේ දැන් ඔයාලා මේක කරන්න යන්න එපා. මොකද මේ මම මේ ඔයාලට කරන්නේ කොහොමද කියලා නිකන් පෙන්නන්න ලබන සතිය මුලින්ම ඉඳන් practical එක කරනවා. ඊට පස්සේ මේකේ create එකට ගිහලා table design ගියපුවාම අර මම ඔයාලට කිව්වේ කොලයක් කරන් ඔයාලගේ tute එකේ 6 වෙනි පිටුවේ තියෙනවා වගේ වගු ඔයා ඩිසයින් කරගන්න. වගුවේ ඩිසයින් කරද්දී field name ටික ඕනේ, data type ටික ඕනේ. field name කියන තැන ඔයා ID number කියලා තියෙනවා නම් ID number කියලා ගහන්න පුළුවන්. එතකොට ඉස්සරින් එනවා data type එක තෝරන්න මේ list එකෙන් එනවා අර ඔක්කොම data. ඔයාලා දැක්කනේ අර තිබුණාට ගොඩක් data type තියෙනවා. අර integer real වෙනකොට මේකේ තියෙන number කියලා. හරි. ඊට පස්සේ එහෙම වෙනස් වෙන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. name කියන එක ගහන්න දෙන්නේ නැහැ. ඒ හින්දා student name එහෙම නැත්නම් person name මොකක් හරි වෙන එකක් දාන්න.
ඒක ටෙක්ස්ට්. ඊට පස්සේ බර්ත්ඩේ date and මේ මුල අකුර ගහපුවම එනවා d ගහපුවම date and time කියලා එනවා ලේසි එතකොට. ඊට පස්සේ තව ඕනනම් address කියලා ගහපුවම මේක short text ම කවන්නේ. long text දිග එකක් නම් විස්තරයක් ගන්න දෙනවා short. ඔය වගේ ගහුවා. මෙතනින් save කරා. කැමති නමක් දෙන්න කිව්වා. මම ලියනවා student data. ඔගේ කරපුවම ඔය වගේ අපි මේකේ පස්සේ primary key එක හදන්න තියෙනවා. ඒව පස්සේ කරමු. මම ඔම හදලා ගන්න පුළුවන්. ඔන්න එතකොට table එක හැදුණා. ඉතින් මට මේක ඉතින් පෙන්වන්න ඕන උනේ table එකක් හදන්න නිකන් අපි ගත්ත ගමන් table හදාගෙන යන්නේ නැහැ. table එකක් හදන්න නම් අනිවාර්යයෙන්ම ඔයාලට තියෙන්න ඕනේ කලින් සැලැස්මක්. කලින් සැලැස්මක් නැතුව table එකක් database එකක් හදන්න බෑ. ඕනම දෙයකට plan එකක් ඔයාගේ තියෙන්න ඕනේ. එතකොට ඒ plan එක තමයි වැදගත් වෙන්නේ database එකක් හදන්න ගිහුවාම. එතකොට මම කිව්වොත් දැන් මම අර කලින් හදපු database එකට මම ගිහිල්ලා පෙන්නන්නම් ඔයාට. මේ වගේ අපි අර මම ඔයාට පෙන්නපු මොකද්ද postal එකම පෙන්නන්නම්කෝ. මේ පේනවා ඇති. මේ තියෙන table. අර මම අර ඉස්සෙල්ලා කරපු table එකේ මම මේ තියෙන මේ ටික පෙන්නනවා. මේ තියෙන්නේ මට ඒකට හදපු table ටික. මේ තියෙන්නේ ඒකට හදපු query. මේ තියෙන්නේ ඒකට හදපු form. මේ තියෙන්නේ ඒකේ යටින් තියෙන report. මේ තියෙන table, query, form සහ report. මේ තියෙන report. දැන් ගමුකෝ මම මේ නිකන් මම එකක් ගිහලා පෙන්නන්නම්කෝ. මම මේ තියෙන්නේ ඒකට ගත්ත table එක. මේ මම table එක design කරලා තියෙනවා. field name ටිකක් දාලා type ටිකක් දාලා. field name තමයි letter ID එක. receive date එක, type එක, register number එක, register post office එක. branch එක, subject number එක, institute එක, reference ගැන අර මොකද්ද යොමු අංකය. ලිපිය මොනවා ගැනද? ඒ වගේ නිකන් මේවා කාටවත් පේන්නේ නැහැ. මේ දාන ඒවා කාටවත් පේන්නේ නැහැ. ඒවා ඔයාට විතරයි පේන්නේ. හින්දා ඔයාට කැමති විස්තර ටිකක් දාගන්න. මම මේ මට නිකන් ඒ වෙලාවට මට හිතන එන්නට දාලා තියෙන්නේ. ඔයාට අඳුර ගන්න තිබ්බනම් ඇති. මොකද මේවා මේ සිස්ටම් එක පාවිච්චි කරන හැටි මේවා මොකක් පෙන්වන්නේ නැහැ. ඔයා තාම ඩිසයින් කරන තැන. එහෙනම් ඔන්න ටේබල් එක ඩිසයින් කරන හැටි. ටේබල් එක ඩිසයින් කරන ඔයාලට ශේෂ්ත්‍රවල නම් තියෙනවා. data type තියෙනවා. data type එකක් තියෙනවා. ඒ වගේ එහෙනම් ඔන්න ඔයාට දැන් පොඩි වැඩක් තියෙනවා. ඊළඟ දවසේ ඔයා හිතනවා නම් ඔයා එක්සෑම් එකට විතරයි මම මේක කරන්න කියලා එහෙම වුණත් ඔයා හිතනවා නෑ මට ඕනේ නෑ ඌවා මම මේ එක්සෑම් එකට විතරයි මේ වැඩේ කරන්න කියලා එහෙම වුණත් ඔයාට එක්සෑම් එකකින් මේකට අදාළ සම්පූර්ණ ලකුණු ටික ගන්න මෙන්න මේ දෝන. මොකද්ද එහෙනම් ඔයාට ඕනේ චූටි ගෙදර වැඩක් තියෙනවා. මේ සැරේ පොඩි ගෙදර වැඩක් තියෙනවා. මොකද්ද? ඔයා වගුවක් හදාගන්න. ඔයා හිතන්නේ ඇත්තටම මම ඩේටාබේස් එකක් හදන්න යන්නේ. ඒකට අදාළ ශේෂ්ත්‍ර නාම ටිකයි ඒකට අදාළ දත්ත වර්ගයි ලියා ගන්න. මේ පළවෙනි වගුවට ඊට පස්සේ දෙවෙනි වගුවටත් ඔය වගේම ලියා ගන්න. ඔයාලට වගු කිහිපයක් තියෙනවා නම් කිහිපයකටම ලියා ගන්න. තනි වගුවයි නම් තියෙන එකක් ලියා ගත්තම ඇති. දත්ත ටිකක් වැඩියෙන් දාලා ඔයාට හිතන විදිහට අපි ඇත්ත ඩේටාබේස් එකක් හදනවා. ඇත්ත ඩේටාබේස් එකක් හදන්න අවශ්‍ය විස්තර ටික ඔයා දැන් හොයා ගන්න ඕනේ. ඇත්ත ඩේටාබේස් එකක් හදන්න අවශ්‍ය විස්තර ටික ඔයා හොයාගෙන අපි ලබන සතිය සම්බන්ධ වෙමු. එතකොට ඔයාට පුළුවන් ඔයාගේම තනි ඩේටාබේස් එකක් හදන්න. ප්‍රැක්ටිකලි මේක කරලා පුරුදු වුණොත් තමයි ඔයාට හොඳ අවබෝධයක් එන්නේ. එතකොට ඔයාට විභාගෙට ලකුණු ගන්න පුළුවන්. ඊට අමතරව ප්‍රැක්ටිකලි ඇක්සස් වලින් වැඩ කරන්න පුළුවන් කෙනෙක් බවට මේ ඔයාපත් වෙනවා. ඉතින් කාර්යාලයක ඇක්සස් දැන් අපි ඔය මේ සමහර කාර්යාල තියෙනවා මේ ලක්ෂ ගණන් වලින් වියදම් කරලා මේ වගේ සිස්ටම් හදා ගන්නවා. සමහරට එහෙම හදපු එකක් ආයෙ එඩිට් කරන්න කවුරුත් නැහැ කාර්යාලේ. ඇයි සිස්ටම් එක කවුරු හරි හදලා දෙනවා අපි ඒක පාවිච්චි කරනවා ඒකේ මොකක්ද දෝෂයක් වුණා මත්තර දාලා නිකන්. ඊට වඩා අපි හිතන්නේ රාජ්‍ය සේවයේ මේ තමන්ගේ කාර්යාලයට තමන් ඇතුලේ ඉන්න කට්ටිය දැනුවත් වෙලා ඔය ලංකාවේ මේ එක ඒ කියන්නේ පළදායිතාවයෙන් ස්වර්ණ සම්මාන දීපු සමහර ආයතන තියෙනවා. ඊ ඇතුලේ අය දන්නවා ඇක්සස් වලින් වැඩ කරන්න. අන්න නියම කාර්යාලය. එතකොට එයාලට ඕන දෙයක් වෙනස් කරගන්න පුළුවන්. ඉතින් අපිටත් උවමනාව තියෙන්නේ ඔයාලා මෙතනට අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න. ඉතින් YouTube එකකින් මේ විදිහ විශාල ප්‍රමාණයක් මේක බලන වීඩියෝ සෑම වීඩියෝ එකක්ම 300 400කට වඩා ප්‍රමාණයක්
යනවා. ඒ කියන්නේ අපි ආසයි රාජ්‍ය සේවයේ 300ක් 400ක් විතර ප්‍රමාණයක් සාමාන්‍ය වීඩියෝ එකක් නරඹනවා. මේ වෙද්දී සමහර මූලික අවශ්‍ය මේ කියන්නේ මුල් කාලේ තිබ්බ වීඩියෝ 1000 ගණක් 2000 ගණක් බලපු වීඩියෝත් තියෙනවා බොහෝ දෙනෙක්. ඉතින් ඒ කියන්නේ බොහෝ දෙනෙක් බලනවා. හොඳයි. ඉතින් ඒක තමයි වෙන්න ඕනේ. ඉතින් මම කියන්නේ මේවා YouTube එකකින් ඔයා ෂෙයා කරන්න අවශ්‍ය නැහැ. ඒ කියන්නේ මම ආයෙත් කියන්නේ YouTube එකකින් ඔයාලට මේක ෂෙයා කරන්න අවශ්‍ය නැහැ. YouTube එකකින් ඔයා මේක බලනවා. ඒ කියන්නේ අර විශාල කාලයක් බලන්න අවශ්‍ය නැහැ. ඔයාට ඕන කරගන්න. ඔයාගේ තැනක ෂෙයා කරගන්න. වීඩියෝ එක ඩවුන්ලෝඩ් කරලා ඔයා විදියට අප්ලෝඩ් කරලා ෂෙයා කරගන්න. ඔයා DVD එකට දාලා යාළුවන්ට දෙන්න. පෙන් එකට දාලා යාළුවොත් එක්ක හුවමාරු කරගන්න. මේ හැම දෙයකම අපේ අරමුණ හැකියතාක් පිරිසකට මේ දැනුම ලබා දෙන එක විතරයි. මේ දැනුම ලබා දෙන එක විතරයි. ඒ හින්දා ඒක හැකියතාක් අයත් එක්ක ෂෙයා කරගන්න. එහෙනම් අර මම කිව්වා වගේ අපි අර ලෑස්ති කරලා අපි කලින් ඔයා ලබන සතියේ ඇත්ත ඩේටාබේස් එකක් හදනවා. ඒ ඩේටාබේස් එක හදන්න අවශ්‍ය විස්තර ටික හදාගෙන ඇත්තටම ඩේටාබේස් එකක් හදනවා කියලා හිතාගෙන ලබන සතිය සහභාගී වෙමු. එහෙනම් අදට මම නතර වෙනවා. ඉතින් ලබන සතිය අපි හම්බ වෙමු. සියලු දෙනාටම බොහොම